හරි දැන් ඔයාලත් එක්ක මම කතා කර ආවනේ මේ ඇක්ටිව් වොයිස් ඉස්සෙල්ලාම පටන් ගත්තා මොකද්ද මේ ඇල්ෆබෙට් එක මොකද්ද මේ ඉංග්‍රීසි භාෂාව කියන මුලින්ම කියලා දුන්නා නේ ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ ඕවර්ऑල් සේරම ඉගෙන ගන්න ඕන ඒක තමයි කතාව කොහොම නෙමෙයි කොච්චර කොහොම කිව්වත් පිළිවෙලකට වැටුනේ නැත්තම් කොහොමවත්ම බෑ ඉංග්‍රීසි භාෂාව ඒක නිසා තමයි මම මුලින්ම ඇල්ෆබෙට් එක B verb එක එකත් එක්ක දෙයා බීරට ආව ඊට පස්සේ ඩිමොන්ස්ට්‍රේටිව් pronoun නා B verb එකත් එක්ක අර this that those ඒ ටික බලා ගන්න ඊට පස්සේ active voice active voice passive voice කියන කතාව tenses වලට ආවා tenses වලට ආවහම මම කිව්වා ඔයාලට මේ tenses වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ දෙක කතා කරන්න කලින් මම ඔයාලට කිව්වා tenses වර්ග දෙකක් තියෙනකොට ඉංග්‍රීසි භාෂාවේ කරන්නා මුලටගෙන වාක්‍ය නිර්මාණය නැත්තම් කර්තෘ කරන්න do දන්නේ ඒ සබ්ජෙක්ට් එක මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම කර්තෘ මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම active voice කියලා කිව්වා. passive voice කියලා කිව්වා මම ඔයාලට ලක්වන්නා හෝ ලක්වන දේ මුලටගෙන එයාට අනුව ක්‍රියාව තැබීම තමයි මේ passive voice කියලා කිව්වේ. ඒක පැහැදිලි කරගන්න ඕන මුලින්ම. ඒක ගැටලුවක් නැහැ නේ කියන්නේ. කරන්නා මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම active voice ලක්වන්නා හෝ ලක්වන දේ මුලටගෙන වාක්‍ය නිර්මාණය කරන passive voice කියන මතක තියාගන්න. ඊට පස්සේ passive voice ටික පැත්තකින් දාලා active voice ටිකට අපි ගත්තේ. active voice ගත්තාම මම ඔයාලට කිව්වා මේ active voice කතා කරන්න කලින් අපි බලන්න ඕන මේ active voice එක හැදෙන ආකාරය මොකද්ද මේකේ සිස්ටම් එක. ඒකේ මං කිව්වා සිංහල වාක්‍යයක එන්නේ කර්තෘ කර්මය ක්‍රියාව පිටිපස්සට මම බත් කනවා මම පාසල් යනවා අන්න ඒ කර්මය එන්නේ දෙවෙනියට එන්නේ. දැන් ඒක අපි හදා ගන්න ඕන active voice ඉගෙන ගන්න කලින් ඔයාලට මං කිව්වා සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක මම යනවා පාසල් යනවා නම් යන්නේ කො දෙවෙනියට ක්‍රියාව තියනවා ඉංග්‍රීසි භාෂාවට අනුව according to English language හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ මොකක් හරි active voice වලින් කියනවා නම් ක්‍රියාව කරන්න මුලටගෙන ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම you must do ඔයා අනිවාර්යයෙන්ම කළ යුතුයි active subject එක verb එක object එක subject එක verb එක object එක කියන ආකාරයට තියන්න ඕන අර 12 තියෙනවනම් simple present tense සාමාන්‍යයෙන් කරනවා පුරුද්දක් වශයෙන් කරනවා සිංහල භාෂාවට අනුව කරනවා කියලා શબ્දේ පිටේ නම් ඒ වෙලාවට simple present tense ගන්න කළා කියනවනම් simple past tense ගන්න ක්‍රියාව කරන්න මුලට ඉන්නවනම් තමයි කර්තෘ මුල ඉන්නවනම් තමයි හරි කරાવી කරන්නම් මම කරන්නම් හෝ යම් කිසි කෙනෙක් කරන්නම් කර්තෘ කර්මයේ කර්තෘ මුලට ගෙන වාක්‍ය නිර්මාණය කිරීම නම් ඒ වෙලාවට simple future tense ගන්න කර ඉන්න ඒ කියන්නේ ක්‍රියාවේ මොහොතේ සිදුවෙමින් තියෙනවා නම් ඒක present continuous ගන්න අර am is එක ing ගන්න හරි කර හිටියා කියලා කියනවා නම් was ing was past continuous ගන්න කර ඉඳීවි කියලා කියනවා නම් යම් කිසි අවස්ථාවක ඔයා හිතන අවස්ථාවෙදී කර ඉඳීවි කියලා කියනවා නම් අන්න ඒ වෙලාවට පුතා ගන්න ඔයා future continuous tense කර ඉඳීවි කියලා කියන්නේ. ඊට පස්සේ කරලා තියෙන අතීත ක්‍රියාවේ වර්තමාන ප්‍රතිපල මේ තියෙන්නේ. කරලා තියෙනවා. පැහැදිලිද කරලා තියෙනවා කියලා අතීත ක්‍රියාවේ වර්තමාන ප්‍රතිඵලයක් ගන්නම් කතා කරන්නේ අන්න ඒ වෙලාවට present perfect ගන්න. හරිද කරලා තිබුණා කියලා කරලා තිබුණා. සිංහලෙන් අර ශබ්ද මතක තියාගන්න. සිංහල භාෂාවෙන් කරලා තිබුණා කියලා කියනවා නම් අන්න ඒ වෙලාවට past perfect ගන්න. කරලා තියේවි කියලා හිතනවා නම් අන්න ඒ වෙලාවට future perfect ගන්න. අන්න කරමින් ඉඳලා තියෙන අතීතයේ යම්කිසි වේලාවක පටන්ගෙන ඒ ක්‍රියාව යම්කිසි කාලයක් කරගෙන අද වර්තමානයේ නිරත වෙනවා නම් ඒවා present perfect continuous tense. හරිද කරමින් ඉඳලා හිටිය අතීතයෙන් පටන් ගත්ත ක්‍රියාවක් අතීතයෙන්ම අවසන් කරලා දැම්මු ක්‍රියාව past perfect continuous tense. present perfect වලට ගෝඨාභය සර් මතක තියාගන්න. past perfect වලට ඔයාගේ සර් මෛත්‍රීපාල සර් මතක තියාගන්න. එහා පාලනේ මතක තියාගන්න. අනිත් එක 12 වෙනි එක අනාගත වේලාව කරමින් ඉඳලා තියේවි. ඒක යොදා ගන්න not use කියලා කිව්වා. ඒක භාවිතයක් නෑ. හැබැයි අවබෝධ කරගන්න අනාගත අවස්ථාවක් ගැන කතා කරන්නේ කියලා. ඒ අනාගත අවස්ථාවෙත් යම් කිසි වේලාවක පටන් ගන්න ඒ පොඩි කාලයක් සීමාවක් කරලා තමයි කියන්නේ. අන්න එහෙම අවබෝධ වෙන්න ඕන අනිවාර්යෙන්ම. අන්න ඕක ඔන්න ඔය 12 තමයි ඉංග්‍රීසි භාෂාවට අනුව active voice කියලා අපි ඉගෙන ගන්න වාක්‍ය රටාව දාන. හොඳට මතක තියාගන්න කාරණාව. ඒ කියන්නේ ක්‍රියාව කරන්න මුලටගෙන වාක්‍ය නිර්මාණ. අර subject එක verb එක object එක මම අර කිව්වේ. subject එක මොකද්ද? subject එක මේ ලෝකේ ආකාර දෙකකට දාන්න පුළුවන්. ඒක වචන ස්වරූපේ බහු වචන ස්වරූපේ කියලා මම අර කිව්වේ. ඊට පස්සේ verb එක ගත්තාම lexical verb auxiliary verb කියලා මම පොඩි හඳුන්වීමක් කරේ. ඊට පස්සේ action verb ගත්තාම ස්වරූප පහක් තියෙනවා. base form එක, past form එක, past participle එක, ing ස්වරූපේ will එක දාලා go හදාගන්න will එක අනාගත ස්වරූපේ හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට table එක පැහැදිලි නැද්ද? දැන් පැහැදිලි වෙන්න ඕනේ. හේතුව past participle කියන ස්වරූපය තමයි active passive දෙකම යොදා ගන්න ඕනේ. active voice වලට යොදාගද්දි has have එක past participle. මතකද present perfect කියලා. past perfect, future perfect. has have taught, had taught, will shall have taught. අර කිව්වේ
අර දැන් මේ ටේබල් එක මම එතන පැහැදිලි වුණ නැතත් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන. will එක go දැම්මම යාවේ will එක ඉද්දම කාවේ. ඒක අනාගත ස්වරූපය. ප්‍රසන්ට් එකේ සිංගියුලර් ඒක වචන බහුවචන භේදයක් තියෙනවා. ක්‍රියාව කරන ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කරනවා. ඒ වෙනස් කරද්දී අපට ඕන සෙල්ලම් දාන්න බෑ කියලා කියනවා. SES IS දාලා තමයි වෙනස් කරන්නේ. අයියෙන් වෙනස් කරන්නේ. සිංහල ඉංග්‍රීසි භාෂාවට අනුව සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් රටාවෙන් නම් වාක්‍ය නිර්මාණය කිරීම කරන්නේ ඒ වෙලාවට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන්න ඒක වචන නම් තමයි ක්‍රියාපද වෙනස් කරන්නේ. ඒක නිසා තමයි අර සිංගියුලර් ෆෝම් එකක් තියෙන්නේ. සම්පූර්ණ මේක මනසේ දුවනවා නම් ඔයාගේ හිතේ වැඩ කරනවා නම් ඔහොම ඉංග්‍රීසි කියන very easy. ගේමක්ම නැහැ. මේක අමාරුයි කියලා හිතලා නිකන් අමාරුවෙන් හිතුවොත් තමයි වැඩේ සෙට් වෙන්නේ. ඕක අමාරුයිද? ඔය ඇක්ටිව් වොයිස් 12 අමාරුයිද? ඕක හරියට අල්ලාගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ ඇක්ටිව් වොයිස් 12 හරියටම සෙට් කරගත්තොත් ඉංග්‍රීසි කියන්නේ නැතිනේ. පැසිව් වොයිස් උගන්වන්න දෙයක් නැහැ. මට ඇක්ටිව් වොයිස් ටික තමයි පැහැදිලි කරන්න ඕනේ. හේතුව ඇක්ටිව් වොයිස් වලින් කියන කතාවමයි පැසිව් වොයිස් වලින් කියන්නේ. පැහැදිලි කාරණාව ඒ කියන්නේ හොඳටම මතක තියාගන්න ඇක්ටිව් පැසිව් කියලා දෙකක් ලොකුවට ඉගන්නුවට මහ ලොකුවට වෙන ලොකු කතාවක් දාලා ඉගන්නුවට මේ දෙකෙන්ම කියන්නේ පුතා එකම කතාව. දැන් ඔයා හිතන්නකො සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් කියන්නේ සාමාන්‍ය කරන පුරුද්ද වශයෙන් කරනවානේ. ඒ කතාවමයි කියන්නේ පැසිව් වොයිස් වලින්. එතකොට පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් දෙකක් මොකද්ද වෙනස? දෙක තමයි වෙනස. ක්‍රියාව කරන්නා මුල ඉන්නවා නම් කර්තෘ කෙනෙක් ඉන්නවා නම් තමයි ඇක්ටිව් ගන්න. පැසිව් ගන්නෙ ක්‍රියාව කරන්න නැත්තම්. දන්නේ නැත්තම් අදාළ නැත්තම් ඒක කියලා දෙන්නම් පැසිව් වොයිස් අවසානයේ. එතකොට හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ ඇක්ටිව් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වශයෙන් වාක්‍ය රටා දෙකක් තියෙනවා. හරි මොනවාද ඒ දෙක? ඇක්ටිව් පැසිව් දැන් ඇක්ටිව් වොයිස් කියන එක ආයිමත් කියලා දෙන්න ඕනද ඔයාලට? 12ක් තියෙනවා. ඒ 12 මොනවාද කියලා තමයි ඔය පැහැදිලි පිළිවෙලට එකින් එක කතා කරේ ටේබල් එකක් දාලා ඒකින් එකින් එක කරන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්, සිම්පල් පාස්ට් ටෙන්ස්, සිම්පල් ෆියුචර් ටෙන්ස් කියලා මම ඔයාලට මේ ඉගෙනුවේ. හරි ඒක දැන් මම දැන් කතා කරන්නේ පැසිව් වොයිස්. මෙන්න මේ වාක්‍ය රටාවයි කතා කරන්නේ. දැන් ඇක්ටිව් වොයිස් ඉවරයි. ඇක්ටිව් වොයිස් සම්බන්ධයෙන් ගැටලු තියෙනවාද? අහන්න ඕන එක සර් මට නම් තේරුන්නේ නැහැ කියලා. මම කියලා දෙන්නම් ඕන එකක්. ඔයාලට ඇක්ටිව් වොයිස් සම්බන්ධයෙන් මොනවා හරි තේරුම් නැත්නම් තියෙනවා අහන්න. හේතුව ඉතාලද. මේ here are two methods to creating sentence in English language. They are active voice, passive voice. ඒ කියන්නේ අර මම අර කියපු කතාව මේ තියෙන්නේ. මේ බලන්න ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක කරන්නා මූලික කරගෙන වාක්‍ය නිර්මාණය කිරීම. කර්තෘ මූලික කරගෙන වාක්‍ය නිර්මාණය කිරීම. I go to work every day. I මෙතන go දැම්මේ. දන්නවා ක්‍රියාව කරන්නා බහුවචන I කියන්නේ බලන්න සබ්ජෙක්ට් එක බෙදලා තියෙනවා. I කියන්නේ plural පැත්තේ තියෙන. එහෙනම් ක්‍රියාව simple present tense නම් tense එක simple present tense නම් අනිවාර්යයෙන්ම ක්‍රියාව base form එකකින් තියෙනවා. I go to school every day. මම හැමදාම පාසල් යනවා. සාමාන්‍ය කරන පුරුද්දක් වශයෙන් කරනවා. මේ බලන්න I have lunch. මම දවල් ආහාරය ගන්නවා. මේ බලන්න හැම තැනකම ක්‍රියාව කරන්න ඉන්නවනේ. අන්න ඕක තමයි පුතා ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ. ක්‍රියාව කරන්නා මුලටගෙන වාක්‍ය නිර්මාණය කරන නැත්නම් කර්තෘ ඔයාගේ භාෂාවෙන් කිව්වොත් do අන්න එයා මුලටගෙන වාක්‍ය නිර්මාණය කරන ඇක්ටිව් වොයිස්. ඒ ඇක්ටිව් වොයිස් 12ම හදාගද්දී සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක කියන මෙතඩ් එකට යන්න ඕන. අන්න ඒක තමයි විදිය. ඒක තමයි සිස්ටම් එක. ඒක තමයි විදිය. අයි එහෙම දාන්නේ සුද්ධොත් දාන්නේ ඒ විදිහට අපිත් ඒ විදිහට කරාම තමයි වැඩේ සෙට් වෙන්නේ. මම කරන්නේත් සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක දිනනවා. ඔයාටත් කියන්නේ සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක. ඇයි හේතුව? අපේ භාෂාවෙන් එන්නේ සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක verb එක ඉන්නේ. සිංහල භාෂාවෙන්. ඒක අපි හදාගන්නන්නේ මුලින්ම අර විදිහට. හේතුව ඒකයි වෙනස. ඩිෆරන්ට් එක ඕක. ඩිෆරන්ස් එකක් තියෙනවා මොකක් හරි. අන්න ඒක තමයි ඉංග්‍රීසි භාෂාවේ ওই දෙක. පැහැදිලි කරගන්න ඕනවා. ඕවා පැහැදිලි නැතුව කොච්චර රයි කරත් ඉංග්‍රීසි භාෂාව ගොඩ දාන්න බෑ. එහෙම බෑ. මේක අවබෝධ කරගන්න කැලලක් වෙනවා ලුකු කැලලක්. ඒක අවබෝධ කරගත්තොත් තමයි ගොඩක් දුරට ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ. ඒක නිසා ආයෙමත් කියනවා ඉංග්‍රීසි භාෂාවේ ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ ක්‍රියාව කරන්නා මුලට කරන වාක්‍ය නිර්මාණය කිරීම. ඒකට අදාළ සියලුම වැඩ රාජකාරී ප්‍රශ්න හදාගන්නේ කොහොමද? නෑ කියන්නේ කොහොමද? වර්තමාන කාල කොහොමද? අතීත කාල කොහොමද? අනාගත කාල කොහොමද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල වෙනස මොකද්ද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්, ප්‍රසන්ට් කන්ටිනියුස් ටෙන්ස්, ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියුස් කියන වාක්‍ය රටාව වර්තමාන කාල, සේන වර්තමාන කාල කොහොමද ඒවා අර්ථ වෙනස් වෙන්නේ? කන්ටිනියුස් නම් දැන් කර ඉන්නවා. ප්‍රසන්ට් සිම්පල් නම් සාමාන්‍යයෙන් කරනවා. කරලා තියෙනවා. එහෙම අවබෝධයක් තියෙන්න ඕන. ලොකු දැවන්ත අවබෝධයක් තියෙන්න ඕනේ පැසිව් වොයිස් වලට. ඒකයි මේ ආයෙ අහන්නේ. තේරෙන්නේ නැත්නම් අහන්න. මේවා ඉතාල දෙගත්ත. නැත්නම් මේවා කොච්චර උඩ වැඩ ප්‍රාන්ති ගියත් ඔයා මට I want to teach I want to learn English කියලා. you can't තමයි පුතා. මේවා තේරුම් ගන්න තාක්කල් බෑ. තේරෙන දවසට කොට යනවා. ඔයා මගේ පන්ති නෙවෙයි තව පන්ති 10කට ගියාත් මේ පන්තිය කට් කරලා තව පන්ති 10කට ගියාත් මේවා තේරුම් ගන්න නැති තාක්කල් කොහොම නෙමෙයි
මම අර කිව්වේ උඩ පැන ගියත් බෑම තමයි. ඒක එහෙම්ම තමයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. තව අවුරුදු 50 ගියත් ඔය විදියමයි. ඔයා තේරුම් ගන්න දවසට ඔයා වැඩ කරපු දවසට අනිවාර්යෙන් ගොඩ යනවා. අවබෝධයෙන් අහන්න තේරෙන්නේ නැත්නම් අහන්න අහලා මේක විසඳාගෙන යන්න. මේවා ආයෙත් කියලා දෙන්න දවසක් නෑ නේ අපට. ඒක නිසා තමයි කියන්නේ ඇක්ටිව් වොයිස් සම්බන්ධයෙන් මොනවාම හරි ගැටලුවක් තියෙනවද කියන්න බලන්න. ඇත්තටම තේරුණාද ඒක? පැසිව් වොයිස් උගන්වන්නයි යන්නේ. ඒකට කලින් අහන්නේ ඇක්ටිව් වොයිස් අවුලක් නැද්ද? කියන්න බලන්න කවුරු හරි. ප්‍රශ්නයක් නැද්ද ඇක්ටිව් වොයිස් වල? කාටවත් මවුලක් නැද්ද? පැහැදිලි සර්. තව එක්කෙනෙක් කියන්න බලන්න. පැහැදිලිද? පැහැදිලිද? ඔව් පැහැදිලි. හරි very good. ඊට පස්සේ පුතා අපි යනවා ඇක්ටිව් වොයිස් ඉවරයි. හරිද? ඇක්ටිව් වොයිස් කියන අපි ආයි මම කතා කරන්නේ නැහැ. හරි ඉස්සරහට ගියාම වාක්‍ය දුන්නා හදන්න පුළුවන් වෙන්නත් ඕන. ඊට පස්සේ අපි යනවා පැසිව් වොයිස් වලට. දැන් පැසිව් වොයිස් කියලා කියන්නේ පුතා අර ඇක්ටිව් වොයිස් වලින් කියන කතාවමයි කියන්නේ මම ඒක කියලා දෙන්න පස්සට දෙකෙන්ම කියන එකම නම් ඇයි මෙහෙම පැසිව් වොයිස් කියලා කියන්නෙම ලක්වන්නා හොඳට මතක තියාගන්න ලක්වන්නා හෝ ලක්වන දේ මූලික කරගෙන වාක්‍ය නිර්මාණය කිරීම තමයි පැසිව් වොයිස් කියලා කියන්නේ. දෙකේ වෙනස කවුරු හරි අහුවොත් අදින් පස්සේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා වෙනස අඳුරා ගන්න බෑ. ඒකනේ මුලින්ම එතකොටනේ අවබෝධ වෙන්නේ වැඩි. ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා දෙකක් තියෙන්නේ. ඇයිද දෙකෙන්ම කියන එකම කතාව නම් ඇයි මෙහෙම දෙකක් දෙකේ වෙනස මොකද්ද? දෙකේ වෙනස තමයි පුතා මේක කරන්නා මූලික කරගෙන වාක්‍ය නිර්මාණය කිරීම නම් ඇක්ටිව් වොයිස්. ඒ කියන්නේ කර්තෘ මූලික කරගත්තාම ඇක්ටිව් වොයිස්. පැසිව් වොයිස් කියන්නේ ලක්වන්නා හෝ මොකද්ද ලක්වන්නා හෝ ලක්වන දෙය මූලික කරගෙන එයාට අනුව ක්‍රියාව තැබීම තමයි මේ පැසිව් වොයිස් කියන්නේ. ලක්වන්නා හෝ ලක්වන දේ වාක්‍යයේ මුලට ගෙන්න අන්න ඒ ගන්න ලක්වන්නාට අනුව ක්‍රියාව තැබීම. හොඳට මතක තියාගන්න. වෙන අයට නෙමෙයි ලක්වන්නාට අනුව ගන්න කෙනාට අනුව නැත්තම් ඔබ්ජෙක්ට් එකට අනුව නැත්තම් කර්මයට අනුව ක්‍රියාව තැබීම තමයි පැසිව් වොයිස් කියලා කියන්නේ. The money has been stolen. මෙතන ක්‍රියාව කරන්නෙක් ඉන්නවද? The money has been stolen කිව්වහම. හොඳට බලන්න ක්‍රියාව කරන්නෙක් ඉන්නවද බලන්න. The money has been stolen. මන්න මේක තමයි ක්‍රියාව කරන්නෙක් නෑ. සල්ලි හොරකම් කරලා කියලා ඔයාලට කියන්න අවස්ථාවක් එනවා. උදාහරණයක් ගන්න පුතා දැන්. ඔයා හිතනවා දැන් ඔක්කොම කැම්පස් වල මේකේ ඉන්නේ. දැන් ඔයාලා හොස්ටල් එකේ ඔයා හොස්ටල් එකේ පර්ස් එක තියලා යනවා නාන්න. නාන්න ගිහින් ඇවිල්ලා බලද්දි පර්ස් එක බලද්දි රුපියල් 1000ක් තියෙනවා අතුරු දාන්න. දැන් ඔයාට ඔක් කියන්න පුළුවන් උඹ මගේ රුපියල් 1000 ගත්තා කියලා කවුරු හරි නිමල් රුපියල් 1000 ගත්තා කියලා කියන්න පුළුවන් ක්‍රියාව කරන්නෙත් දාලා බෑ ඒ වෙලාවට පැසිව් වැදගත් මං කියලා දෙන්න දැනට මතක තියාගන්න සල්ලි තමයි හොරකම් කරලා තියෙන්නේ සල්ලි තමයි මුල තියෙන්නේ ලක්වන්න දේ තමයි මුල ඒක සතෙක් වෙන්නත් පුළුවන් ප්‍රෝනවුන් එකක් වෙන්නත් පුළුවන් දෙයක් වෙන්නත් පුළුවන් අදාළ ඒ කියන්නේ ලක්වන්න ඕන ක්‍රියාපදේ ඒ ලක්වන දේ තමයි ඒක ඒක මං කිව්වේ ප්‍රාණවාචී අප්‍රාණවාචී මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් වෙනවා නම් අන්න ඒක මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම තමයි පැසිව් වොයිස් කියලා කියන්නේ money has been stolen සල්ලි හොරකම් කරලා තියෙනවා මේක මං කියලා දෙන්න දැනට ඕක තේරෙන්නේ නැතිව ඇති බලන්නකො I am given money every day මේ බලන්න දැන් ඔයා හැම වෙලාවෙම I කියන්නේ මම ටීචර් කියලා තියෙන එහෙමනේ I කියන්නේ පුතා මොකක් මම නෙමෙයි මට මාව මගෙන් වෙන්නත් පුළුවන් කොහොමද ඔයාලා දැන් මේක බලන්නකො I am given money every day කිව්වහම මේක දැන් ඔයා ඇක්ටිව් වොයිස් ඉගෙන ගත්තා නම් අර නීතිය දාලා බලන්න එහෙනම් මෙතන ගිවින් වෙන්න ඕන නැත්නම් මේක ටෙන්ස් එක වැරදි කියලා ඔයා කියනවා පොඩි එකෙක් ඇහුවොත් එම අකේ මේකේ තේරුම මොකද්ද? ඔයා කියයි මම සල්ලි දෙනවා හැමදාම ඊට පස්සේ ආයිත් බලද්දි ඔයාටත් අවුලක් නඩි. මෙතන එයම් වෙන්න බෑනේ. සර් කිව්වනේ එයම් මිස්සා සම්බන්ධතාවයක් නැහැ කියලා. අන්න එතකොට අයි කියන්නේ හැම වෙලාවෙම මම නෙවෙයි මට මාව මගින් වෙන්න පුළුවන්. අන්න ඒ හැමදේම අවබෝධ වෙන්න නම් පැසිව් වොයිස් කියලා පාඩම ඉතාම වැදගත්. මේකේ පැය දෙකම අහන් ඉන්න. අවබෝධ වෙන්න නැත්නම් අහන්න හිමීට කියලා දෙන්නම්. තේරෙන්නේ නැත්නම් අහන්න. ඉතාම වැදගත්. මේක තේරුම් ගත්තේ නැත්නම් කැම්පස් යන අපට මෙලොවම රහක් නැති වෙන හේතුව කැම්පස් වල ගොඩක් දේවල් තියෙන්නේ පැසිව් වොයිස් වල. කරන්නෙක් නැහැ. පැසිව් වොයිස් ෆෝම් එකෙන් තමයි තියෙන්නේ. ඒක නිසා පැසිව් වොයිස් ෆෝම් එක ඉතාම වැදගත්. හරියට අල්ලගත්තේ නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ තේරෙන්නේම නැහැ. ඇක්ටිව් වොයිස් කොච්චර හොඳට පුළුවන් වුණත් පැසිව් වොයිස් ටික අවුනේම නැත්නම් ඒකයි කියන්නේ. ඇයි දෙකේම ඉන්න අනිවාර්යෙන්ම ඉන්න. හැමදාම මේ දවස් ටිකේ නම් පන්තියෙන්නේ හේතුව තමයි මේක මග හැරුණොත් නම් ඉංග්‍රීසි භාෂාව ආයිමත් දවසක තව සර් කෙනෙක් මට බැන ගිහිල්ලා තව සර් කෙනෙක් ගාවට ගිහිල්ලා තේරුණා සර් කියලා කියන්න වෙනාම තමයි. හරි නැත්තම් දැන් මම මටද මාවද මගින්ද කියලා හොයාගන්නේ කොහොමද හැම වෙලාවෙම මම කියලා දෙන්නම් ඒක නිසා මත් පැහැදිලි කරගන්න පැසිව් වොයිස් කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත් කොටසක් අවබෝධයෙන් අල්ලගත්තොත් ගොඩ යනවා නැත්තම් එත් වෙන්නේම නැහැ පැහැදිලිද කාරණාව එතකොට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා වාක්‍ය නිර්මාණය කිරීම ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් කියන්නේ ක්‍රියාව කරන්නා මූලික කරන වාක්‍ය නිර්මාණය කියන ලක්වන්න හෝ ලක්වන දේ මූලටගෙන වාක්‍ය නිර්මාණය කියන පැසිව් වොයිස් දැන් ඇක්ටිව් වොයිස් කතා කරලා ඉවර කරපුවා අපි යනවා පැසිව් වොයිස් කියන පාඩමට මේක පැහැදිලිද මම ඔය කියලා දුන්න ටික අවබෝධ වුණාද කියපු කාරණා
එතන පැහැදිලිද මේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා කියන ආකාර දෙක කරන්නා මුලට ගත්තාම කරන්නා මුලට ගත්තාම ඇක්ටිව් වොයිස් ලක්වන්නා ගත්තාම පැසිව් වොයිස් කියන එක පැහැදිලිද? කවුලක් නැද්ද? පැහැදිලි සර්. ඊට පස්සේ අපි යනවා මේකේ පැසිව් වොයිස් කතා කරන්න. මෙහෙමයි පුතා පැසිව් වොයිස් කතා කරන්න ගියාම ඉස්සරලා වගේ නෙමෙයි මගේ ක්‍රමවේදයක් තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලකට මම අර මම මගේ ස්ටෙප් බයි ස්ටෙප් යන එක පාරම සේරම පැසිව් වොයිස් මෙන්න පුතා කියලා දෙන්නේ නැහැ. ඒකට අදාළ දැන් අපි ඇක්ටිව් වොයිස් ඉගෙන ගත්තද එහෙම එක පාරම? නෑනේ ඇක්ටිව් වොයිස් ගිහලා මොකද්ද සබ්ජෙක්ට් එක මොකද්ද verb එක මොකද්ද ඔබ්ජෙක්ට් කියලා verb එක ඔබ්ජෙක්ට් එක මොකද්ද කියලා පොඩ්ඩක් අවබෝධ කරගෙන ඊට පස්සේනේ ගියේ. ඒ වගේ තමයි පැසිව් වොයිස් කියන්නේ. පැසිව් වොයිස් කියන්නේ මම අර කිව්වේ හැමදාම ඒ කියන්නේ කුඹුරක් කොටන්න ගියා වුණත් අප්පච්චි අපේ එයා එකපාරම කොටාගෙන යන්නේ නැහැ පොඩ්ඩක් බලලා ගම වටේ වත්ත වටේ යවදලා කවුද ඉන්නේ අලි එන්නේ කොයි පැත්තෙන්ද සත්තු පයින්නේ කොයි පැත්තෙන්ද හරි ඒ පස්සේ කොයි පැත්තෙන්ද පළ ගහන්න ඕන කවුද අටේ පිටේ ඉන්නේ ඌ පොඩ්ඩක් අවුලක් නැද්ද ඒ සේරම බලලා තමයි කොටන්නේ යන්නේ. නැත්තම් ගත්තා උදල්ල ගියා බිම්බලා ගත්තා කොටාන ගියා වපුරන ආව කපාන ඉන්නේ නැහැ. එහෙම කපාන ඉන්නත් බෑ. ඒකට අදාළ වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒ වගේමයි මේ ඉංග්‍රීසි භාෂාව. තාත්තා කුඹුරු කොටනවා මම ඉංග්‍රීසි භාෂාව හදාගත්තා. පැහැදිලිද? දැන් මම තාත්තා ඒ වැඩේනේ කරන්නේ. එයා සිස්ටම් එක හදාගෙන මම ඒකට අදාළ ඉංග්‍රීසි භාෂාවෙන් කොහොමද වැඩේ කරන්නේ? ඒකටත් අපි එකපාරම පැසිව් වොයිස් වලට යන්නේ නැහැ. කොහොමද මේ පැසිව් වොයිස් කොහොමද මේ හැසිරෙන්නේ කියලා පොඩ්ඩක් අවබෝධ කරගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. එන්නේ ඒකේ මේ පැසිව් වොයිස් කියන රටාවට ආවගම පැසිව් වොයිස් කියන්නේ මොකද්ද දැන්? ලක්වන්නා හෝ ලක්වන දේ මුලට ගෙන වාක්‍ය නිර්මාණය කරේ පැසිව් වොයිස් කියලා දැන් හැමෝම කියනවා. ඒකේ මුලින්ම කරන්න ඕන පුතා පළවෙනි ස්ටෙප් එක මම මගේ උගන්න මගේ සිස්ටම් එකට මුලින්ම කළ යුතු කාරණේ තමයි identify the time of sentence. හොඳට මතක තියාගන්න කාලය අඳුරා ගන්න පුළුවන් වෙන්න ඕන ඉංග්‍රීසි භාෂාවේ. ඇක්ටිව් වොයිස් 12න් හොඳට කාලය පුළුවන් වෙන්න ඕන. පැසිව් වොයිස් තුනත් මොකක් හරි සිංහල ඒ කියන්නේ ක්‍රියේට් වුණාම මේක ඇක්ටිව් හරි පැසිව් හරි මොකෙන් හරි ක්‍රියේට් වුණාම කාලය අඳුරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකේ මුලින්ම කළ යුතු කාරණේ තමයි ඇක්ටිව් වොයිස් වල කාලය අඳුරා ගන්න එක. දැන් මට කියන්නම් එකින් එක්කනා මෙන්න මේකේ කාලය මොකද්ද කියලා මොකද්ද මේකේ අර්ථය කියලා ටක් ගාලා එක එකනා කියන්න කාලය යනවා වැඩි ඒක නිසා මම ඇහුවාම කියන්න ඔයාලට දැන් තේරුණානේ. ඒක මට මේකේ කාලය විතරයි ඕන. see sweep the room every day මේක මොන කාලයද පුතා? මේක ඇක්ටිව් වොයිස් එකක් මේකේ මොන කාලයද කියලා කියන්න. present simple. present tense සිංහලෙන් තේරුම කියන්න මට. she swept the room every day කියලා කියන්න. ඉක්මනට කියන්න එක්කනේ. ඇය හැමදාම කාමරය අතු ගන්නවා. very good වෙලා. අන්න එහෙම පුතා දැන් පොතක දැක්කත් ඔයාලට ඇක්ටිව් වොයිස් එක අඳුරා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනේ දැන් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ලියන එක. දැන් අපේ හිතේ තියෙන එක ලියන්න පුළුවන් වෙනවද පොතක දැක්කොත් මේ වගේ ටෙන්ස් එක අනිවාර්යයෙන්ම ඔයා ඒක දැන් මෙතන ඩූඩස් ඉස්සරහා තිබ්බොත් ඒක සිම්පල් ප්‍රසන්ට්. ඒක අවබෝධ වෙනකන් ඕක අවබෝධ නැත්තම් අහන්න. ඕක අවබෝධ වෙන තාක්කල් ඔයාට ඉංග්‍රීසි බෑ. ඔයාට පොතක දැකලා මේක සිම්පල් පර්සන්ටේජ් එක ටක් ගාලා ඔලුවට එන අන්න ඒක තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න. අන්න එතකොට තමයි ඔයාට ඉංග්‍රීසි පුළුවන්. එන්නේ නැත්තම් ඔයාට ඇයි මෙතනට S දැම්මේ අහන්න එපා. ඒව මං කියලා දීලා තියෙන්නේ. දැන් ඔය දන්නවා. S අකුරක් දැම්මා කියලා මහ ලොකු දෙයක් එන්නේ. ඒක වචනය නේ ක්‍රියාව වෙනස් කරනවා. ඒක එච්චරයි. ඒක S අකුරේ තේරුමක් වුණා. ඇයි ඉතින් දික්ුණාමට අර්ථය වෙනස් නැහැ. නෑ අර්ථය එකමයි. වෙනස තමයි ලක්වන්නා ගත්තාම ක්‍රියාව වෙනස් කරන්න ඕනේ. ඒක තමයි කරලා තියෙන්නේ. ඒක අදාළ නැහැ. ඒක එහෙම තියෙන්න දෙන්න. ඊට පස්සේ අර වගේම ඔයා කිව්වා වගේ සීසුවප් දිරුම මේඩේ අය කාමරය අතු ගන්න සාමාන්‍ය. හැමදාම අතු ගන්න. very good වෙලා නියම. අන්න එහෙම තමයි පුළුවන් වෙන්නේ. අන්න එහෙම පුළුවන් නම් තමයි ඔයාලට මෙතන ඉස්සරහට යන්න පුළුවන්. දැන් මට කියන්න the teachers advised me yesterday. මේකේ තේරුම මොකද්ද කාලය මොකද්ද අර්ථය කියලා කියන්න. කවුරු එක්කනේ? simple past tense. very good. මන්න නියම. මට ගුරුවරු ආරාධන කරා කළා. මේක දැක්කම මොකක්ද දෙන්න ඕන? මේක past එකක් දැක්කම subject එකට පස්සේ තියෙන ක්‍රියාවේ past form එක නම් ඔයාගේ හිතේ හැදෙන්න ඕන. ක්‍රියාපදේ අර්ථය ගන්න කලින් කරා කළා. ඊට පස්සේ බලන්න ඕන advice නේ. advice දුන්නා. ඒක ගැලපෙන දෙනවා දුන්නා දීලානේ. ඒක එතනට අදාළ. එහෙමයි දාගන්නේ. ඉතින් ඉස්සල්ලා past එකක් දැක්කම මොකද්ද? කරා කළා. ඊට පස්සේ තමයි බලන්නේ අර්ථය. eat නම් කෑවා. come came නම් ආවා. අහිම හදාගන්න. ඒ කියන්නේ શબ્ද එන්න ඕනි කරා කළා. අන්න very good. එතකොට the teacher advised me yesterday. අන්න ගුරුවරයා ඊයේ මට උපදෙස් දුන්නා. උපදෙස් දුන්නා. හරි. ඊළඟට මට කියන්න I have closed my shoes. I have cleaned my shoes. කොහොමද පුතා මේකේ තේරුම? I have cleaned my shoes. present perfect tense. present perfect tense මොකද්ද පුතා ඒතර මේකේ අර්ථය? මම මගේ සපත්තු පිරිසිදු කරලා තියෙනවා.
මගේ සපත් දෙක පිරිසුදු කරලා තියෙන අතීත ප්‍රයය වර්තමාන ප්‍රතිඵල මට කියන්න ඇයි මෙතනට ඊඩි දැම්මේ ඇයි මෙතන මේ පාස්ට් එකයි පාස්ට් පාටිසිපල් එක හදාගද්දි ඊඩිනේ දාන්නේ ඇයි මෙතන පුතා ඊඩි දැම්මේ මේ ක්‍රියාව මේ verb දිහා බලලා මට කියන්න මේක තමයි සර් මේකට තියෙන නීතිය කියන්නේ නාඩං පැහැදිලි නැද්ද කාටවත් කියන්න බැරිද මෙන්න මේක තමයි සර් මේකේ නීතිය කියලා පාඩම් කරලා එන්න සාමාන්‍ය විදිහට ඊඩි දානවා ඊය කරුණ අවසන් වෙන ඩී දානවා අවසන් අකුරට පෙර තනි බබල් යන්න අවසන් අකුර ඩබල් කරලා ඊඩි දානවා අවසන් අකුර පෙර බබල් දෙකක් නම් මුකුත් නොකර ඊඩි දානවා ඒක තමයි මේ ක්ලීන් කියලා මේ අවසන් අකුරට පෙර තියෙන දෙකක් ඒකයි ඊඩි දෙන්නේ ඔහොම පුළුවන් වෙන්න ඕන ඔහොම පුළුවන් නම් තමයි ඉංග්‍රීසි භාෂාව පුළුවන් මම ඔවා කියලා දුන්නේ ඒකයි ඒක කියලා මට ඒක දෙන්න ඕන ඒකයි මේ අහන්නේ ඒවා පැහැදිලි කරගන්න ඕන සද්ද නැතුව ඉන්න එක නෙමෙයි තේරෙන්නේ නැත්නම් අහන්න සර් එහෙම කොහොමද උනේ ඉතින් හරි බලන්න පාඩම් කරලා එන්නකෝ මම මේ කියනවා මම මෙච්චර මේ කියනට පාඩම් කරලා එන්න අවබෝධ කරගන්න දවසක් දෙයක් මේක ආසා හදාගන්න ඉංග්‍රීසි භාෂාව මොකක්වත් මට ඕනේ මේක හදාගන්න ඕනේ කියන තැන තමයි ඉන්න ඕනේ ඒක තමයි කාරණේ වෙන මුකුත් මට මහා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ කුඹුරක් මේ උදල්ලක් අරන් ගිහලා කුඹුරක් කොටන්න මිදුළු වටයක් උදුළු ගන්න ඒවා කරන්න ඕනේ නැහැ පාර දිගේ දුවන්න ඒ මුකුත් ඕනේ නැහැ අවබෝධයෙන් අහගෙන හැමදාම පන්ති ඇවිල්ලා මේක හදාගන්න කියලා තැන ඉන්නා නම් අන්න එච්චරයි වෙන්න ඕනේ. එතකොට තමයි මේවා පැහැදිලි වෙන්නේ. එතකොට ගොඩ යනවා. එතකොට ආයි කියලා දෙන්න පාඩම් කරන්න ඕනේ නෑ. හදාගන්න ඕනේ. එතකොට අහගෙන ඉද්දෙම ටක් ගාලා මනසේ තැම්පත් වෙන වැඩි. අයි හදාගන්න ඕනේ මේක. හදාගන්න මෙලෝ රහක් නෑ හදාගන්න ඕනේ නෑ. ඔහේ යනවා පන්ති. එහෙම ගියාම තමයි සෙට් වෙන්නේ නැත්තේ. හේතුව එහෙම ආසාවකුත් නෑ අහන් ඉන්න හිතෙන්නෙත් නෑ අදාළත් නෑනේ. හැමදාම මේ අප්පච්චි නම් මට සල්ලි දෙනවා මේකටත් දෙනවා තව එකකට කරනවා තව එකකට සේරම යනවානේ. සල්ලි වේදම් කරන එක නෙමෙයි ඉංග්‍රීසි කියන්නේ. මම සල්ලි නෙමෙයි ඉල්ලන්නේ වැඩයි ඉල්ලන්නේ. වැඩ කරලා වැඩ කොට දාන්න වැඩ කොට දැම්මොත් මම ඉංග්‍රීසි කියලා දෙනවා ඔයාට. එහෙම නැතුණොත් පුතා ආයෙමත් ඔයාට දවසක පන්ති යන්න වෙනවා වෙන සර් කෙනෙක්ගේ මගේ තීරුම් නැත්තම්. නැත්තම් මගේ වෙන පන්තියකට හරි එන්න වෙනවාම තමයි. ඒ නිසා ආයෙ කියනවා ඔයාට තේරෙන්නේ නැති ඕන තැනක් අහන මම කියලා දෙන්නයි ඇවිල්ලා ඉන්නේ. ඒකේ මෙන්න මේ ඊඩි දාලා තින්නේ. ඊ අකුර අවසන් අකුර තනි බබල් යනනම් ඩබල් කරලා දානවා අවසන් අකුර දෙකක් නම් මුකුත් නොකර ඊඩි දානවා කියලා එහෙම මතක තියෙනවා. එහෙම මතක ගන්න තමයි ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ. එතකොට නීතිය දන්නවනේ. මට කියන්න my mother is cooking rice. මේකේ තේරුම කියන්න මොකද්ද කාලය කොහොමද මේකේ අර්ථ ගන්න. හැමත කෙනෙක් කියන්න. ඕන කෙනෙක් කියන්න. ඉක්මනට කියන්න. present continuous ඔව් present continuous very good වෙලා. එතකොට ඔප්පුදාගේ අර්ථය මොකද්ද? අපි කොහොමද ඔගේ අර්ථ කියන්නේ? අම්මා බත් කියමින් ඉන්නවා ඔව් දැන් කර ඉන්න very good මේ මොහොතේ mother is cooking rice අම්මා බත් උයමින් ඉන්න ඊට පස්සේ මට කියන්න my father will give money next week my father will give money next week මේකේ තේරුම කියන්න මට simple future tense නියමයි simple future tense මොකද්ද පුතා ඒතර ඔගේ අර්ථය සිංහල මගේ මට ලබන සතියේ සල්ලි දේවි. ඔව් තාත්තා මගේ තාත්තා ලබන සතියේ සල්ලි දේවි. very good. අන්න දේවි කරાવી දෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දේවි කියලා ඔයා හිතනවා. නැත්තම් කියනවා යාළුවොත් එක්ක. තාත්තාට සල්ලි දීලා දෙන්න පුළුවන් නැත්තම් පුතාට සල්ලි නෑ ලබන සතියේ මම ඔයාලට දෙන්නම් කියලා කියන්නත් පුළුවන්. ඊළඟ සතියේ දෙන්නම් කියලා කියන්නත් පුළුවන්. ඒක නිශ්චිත නෑ. අන්න එහෙම තමයි අවබෝධ වෙන්න ඕනේ. ඊට පස්සේ මට කියන්න he played cricket with friend last week. He played cricket with simple past tense. simple past tense. simple past tense මොකද්ද පුතා ඒතර අර්ථය? ඔහු ක්‍රිකට් සෙල්ලම් කරා යහළුවන් සමග ගිය සතියේ. ඔව් කරා කළා very good කරා කළා දැක්ක ගමන් කරා කළා ඉදි දාලා තියෙනවා කරා කළා ඔහු සෙල්ලම් කරා කළා with friend ඔහුගේ යාළුවන් සමග last week ඊ සතියේ සෙල්ලම් කළා very good ඊළඟට කියන්න he has already eaten his lunch. present perfect tense. මොකද්ද පුතා අර්ථය ඔගේ? ඔහු දැනටමත් කෑම කාලා දවල් ආහාරය අරගෙන තියෙනවා. කාලා තියෙනවා. කාරන්න නැත්නම් කාලා තියෙනවා. ඒක හරි. කාලා කියන අර්ථය දෙනවා. ඊටන් කාලා තියෙනවා. he has already දැනටමත් මේලහකටත් මේ වෙන විටත් දැනටමත් මෙලහකටත් මේ වෙන විටත් already කියලා මෙලහකටත් දැන් අර අපේ භාෂාවෙන් ඔයා හිතේ නිකන් මෙලහකටත් කරලා ඇති අපේ භාෂාව අපේ ගමේ නම් කියන්නේ මෙලහකටත් කියන අර්ථය. මෙලහකටත් කාලා ඇති ගිහිල්ලා ඇති අන්න එහෙම ඒවා තමයි මෙතන ඉන්නේ. he has already eaten his lunch අන්න ඔහුගේ දවල් ආහාරය කාලා තියෙනවා මේ වෙන මෙලහකටත් මේ වෙන විටත්.
එහෙම එක. I was working at 10:30 last night. මේක කියන්න බලන්න. past continuous. ඔව් අර්ථය කියන්න. ඔය කියපු අර්ථය කියන්න. ඔව් කියන්න බලන්න. ඔහු රාත්‍රී 10:30 වන විට වැඩට ගිහින් සිටියා. මේක I was working. මේක I was working at ඔව්. ඔහු රාත්‍රී 10 ඔහුද මමද I කියන්නේ පුතා මමද ඔහුද? sorry sir. කියන්න. මම රාත්‍රී 10:30 වන විට වැඩ කරමින් සිටියා. වෙන විට නෙමෙයි. ඔව් මම 10:30ට මචං උඹ මොකද කරේ? what are you doing? 10:30 yesterday කියලා අහනවා. ඊයේ 10:30 මචං මොකද කර ඉන්නේ උඹ? ඊට කොට කියන්න පුළුවන් I was working මචං. මම වැඩ කර හිටියා 10:30ට. last night. ඊයේ රෑ 10:30ටත් මම වැඩ කරේ. කියන්නේ නිශ්චිත වේලාව මතකද ඒ කියන්නේ? නිශ්චිත වේලාවක් ගැන තමයි කතා කරන්නේ. නිශ්චිත වේලාවකදී කර ඉන්නවා නම් present continuous කර හිටියා නම් past continuous කර ඉඳී කියලා future continuous. එන ලේසි අවබෝධය තමයි තියෙන්න ඕනේ. සිස්ටම් එක තමයි තියෙන්න ඕනේ. අවබෝධ කරගන්න පුළුවන් නම් ගොඩම තමයි. අවබෝධ කරගන්න බැරි නම් තමයි ඉංග්‍රීසි බැරි. ඒකයි තියෙන අවුල. මේ හිතේ මවන්න පුළුවන් නම් වැඩේ ඇඳනවා නම් හිතේ අර්ථය එනවා නම් කටෙන් පිට නොවුනත් හිතේ අර්ථය ඇඳනවා නම් අන්න ඒක තමයි ඉංග්‍රීසි කියන්නේ. කටෙන් පිට කරන්නම ඕනේ නැහැ ඉංග්‍රීසි කියන එක. කටෙන් පිට කරන එක පස්සේ කරන්න පුළුවන් හිතේ අඳ ගන්න වෙයි මුලින්ම. තමන් හිතේ ක්‍රියේට් කරනවා ගන්න. එහෙම තමයි වෙන්න ඕනේ. දැන් මට කියන්න අවසානක විදිහට they have been living Kandy for 2 years. present perfect continuous. මොකද්ද පුතා අදුන අර්ථය? ඔවුන් අවුරුදු දෙකක් තිස්සේ නුවර ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. they have been living Kandy for 2 years. very good වෙන. එතකොට දැන් කාරණේ තමයි ඔය ඔයාලට දැක්කම ඔයාගේ එන්න ඕන අතීතයේ පටන් ගත්ත ක්‍රියාව යම් කිසි කාලයක් කරනකොට අද වර්තමාන නිරත වෙනවා කියන කෑල්ල ටක් ගාලා එන්නේ ඒ අර්ථය එනවනම් එහෙම අර්ථයක් එනවනම් තමයි ගොඩ යන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? ඒක එනවනම් එතකොට මේක වැඩේ ටක් ගාලා දෙන්න. එතකොට ඔයාලට කියා ගන්න පුළුවන්. අන්න එහෙම ඔයාලට මේ ඇක්ටිව් වොයිස් වල ප්‍රශ්න හදාගන්නේ කොහොමද? කාල බේදේ මොකද්ද? මේක ඇයි මෙහෙම වුනේ? මේක ඇයි මෙතනට ඊස්සාවේ? ඇයි මෙතනට විල් ගිව්වාවේ? ඇයි මෙතනට ප්ලේඩ් උනේ? ඇයි මෙතනට ඕල්රෙඩි එක පාස් පාටිසිපල් එකක් ආවේ? හැස් ආව පාස් පාටිසිපල් ආවේ? මේක ප්‍රශ්නේ හදාගන්නේ කොහොමද? නෑ කියන්නේ කොහොමද? ඒ හැමදේම අර්ථය මොකද්ද? කාලය මොකද්ද? මේ හැමදේම පැහැදිලිද? ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් වලට අදාළව. ඒක තේරුණාද? අවුලක් නැද්ද? ඒ කියන්නේ හේතුව මේක පැහැදිලි මේකත් එක මම මෙතන දාන්න හේතුව තමයි අර ටෙන්සස් ටික අවබෝධ නම් තමයි ඉස්සරහට යන්න පුළුවන් අපිට. පැහැදිලිද? ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් එක දැන් අවබෝධ කරගන්න පුළුවන්. මේක තමයි මේකෙන් කියන්නේ කියලා පොඩි අවබෝධයක් තියෙනවා. ආයෙත් කියනවා සිම්පල් පර්සන්ටේජ් කියන්නේ සාමාන්‍ය කරනවා පුරුද්දක් වශයෙන් කරනවා. සිම්පල් පාස්ට් ටෙන්ස් කියන්නේ පුතා කරා. සිම්පල් ෆියුචර් ටෙන්ස් කියන්නේ කර ඉන්නවා. සිම්පල් ෆියුචර් ටෙන්ස් කියන්නේ කරාවි කරන්න. අන්න කරාවි කරන්න. ප්‍රසන්ට් කන්ටිනියස් කර ඉන්නවා. පාස්ට් කන්ටිනියස් කර හිටියා. ෆියුචර් කන්ටිනියස් කර ඉඳීවි. ප්‍රසන්ට් පර්ෆෙක්ට් කරලා තියෙනවා. පාස්ට් පර්ෆෙක්ට් කරලා තියේ. ෆියුචර් පර්ෆෙක්ට් කරලා තිබුණා කරලා තියෙවි. ඊට පස්සේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් කරමින් ඉඳලා තියෙනවා. past perfect continuous කරමින් ඉඳලා තිබුණා. future perfect continuous කරමින් ඉඳලා තියෙනවා. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ am is ing වල අනාගත අර්ථයකුත් තියෙනවා කියලා මතක තියාගන්න. එන ලේසි. teach taught will shall teach am is teaching was were teaching will shall be teaching has have taught had taught will shall have taught has have been teaching had been teaching will shall have been teaching. මට නම් හොඳට මතකයි. ඕකට දාන්න බැරිද? go goes went will shall go, am is going, was going, will shall be going, has have gone, had gone, will shall have gone, has have been going, had been going, will shall have been going. එන්න ලේසි. අර සිස්ටම් එක අල්ලගත්තා නම් අර ටේබල් එක ඔන්න ඔහම කියන්නේ මම නම් පොත බලන්න නෙවෙයි කිව්වේ. මම අවබෝධයෙන් හරියට කල්පනා කරලා මේක තමයි මෙහෙම එන්න ඕන තමයි කියලා පොඩ්ඩක් හිතපුවම වැඩේ සෙට් වෙනවා. මම ඒකයි කියන්නේ. අද රැයට ගිහිල්ලා පොඩ්ඩක් නිදා ගන්න හැමදාම එයාත් එක්ක chat කර ඉන්න එකට වඩා පොඩි වේලාවක් අරගෙන ඔයා නිදා ගන්නවා කියලා ඔයත් ඔෆ්ලයින් ගිහිල්ලා වැඩේ අවසන් කර දාලා ඔයා නිින්දට ගිහිල්ලා පොඩි වේලාවක් නිදා ගන්න ගිහිල්ලා සර් අර කිව්වේ මොකද්ද සිම්පල් පර්සන්ටේජ් එක ක්‍රියාපද ඕනෑම ක්‍රියාපදයක් ටේබල් එකට දාන්න පුළුවන් කියලා පොඩ්ඩක් කල්පනා කරන්නකෝ මම කියනවට විනාඩි 10ක් කරන් නිින්ද යන අවසානයේ හැමදාම ඔක සතියක් විතර කරන්නකෝ මම කියනවට නිකමට කරලා බලන්නකෝ කියන්නේ මොකක්වත් මහන්සියක් නැහැනේ නිදා ගන්න ගිහිල්ලා නිදා ගන්න නිින්ද යනකම් නිින්ද යන්නේ නැහැ හැමෝටම එකපාරම නිින්ද යන්නේ මට නම් එහෙම යන්නේ නැහැ එකපාරම නිින්ද යන්නේ පොඩි වේලාවක් ඉන්න ඇති ඒ හිටියම තමයි නිින්ද යන්නේ
ඒක අනවශ්‍ය දේවල් කරන්න නැතුව සේරවත් අර දාලා අරක කල්පනා කර නිදාගත්තම ඊළඟ දවසේ හොඳට මතක්. ඊට උදේ පාන්දරේ පුළුවන් නම් නැගලා එක දවසක් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයාලට ඕනෑම ක්‍රියාපදයක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න තියෙන ප්‍රශ්න හදාගන්නේ කොහොමද නෑ කියන්නේ කොහොමද ඒක තේරෙනවනේ. ඒක ගැටලුවනේ අර ඉස්සෙල්ලා කාලය අඳුර ගන්න ඕනේ. ඔයාලට මේ ඇක්ටිව් වොයිස් වල කාලය අඳුරා ගැනීම කියන කරගන්න පුළුවන්. අපි ඉස්සරහට යන්නයි යන්නේ. ස්ටෙප් 2 වලට යන්න හදන්නේ. පළවෙනි එක තේරෙනවද? අවුලක් නැද්ද වැඩි? මේක ගැලවෙන්නේ නැද්ද පුතා? එතකොට මේක අවුලන්නේ තේරුණාද? ආයමත් කියනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියන්නේ සාමාන්‍ය කරා පුරුද්දක් වශයෙන් කරනවා. සිම්පල් පාස්ට් ටෙන්ස් කියන්නේ කරා කළා. සිම්පල් ෆියුචර් ටෙන්ස් කියන්නේ කරාවි කරන්නම්. ප්‍රසන්ට් කන්ටිනියුස් කියන්නේ කර කර ඉන්නවා හෝ අනාගතයේ ස්ථිරව කරනවා. පාස්ට් කන්ටිනියුස් කර කර හිටියා. ෆියුචර් කන්ටිනියුස් කර කර ඉඳීවි. ප්‍රසන්ට් පර්ෆෙක්ට් කරලා තියෙනවා. පාස්ට් පර්ෆෙක්ට් කරලා තිබුණා. ෆියුචර් පර්ෆෙක්ට් කරලා තියෙවි. present perfect continuous tense කියන්නේ කරමින් ඉඳලා තියෙනවා. past perfect continuous කියන්නේ කරමින් ඉඳලා තිබුණා. future perfect continuous කියන්නේ කරමින් ඉඳලා තියෙවි කියලා මුලින්ම සිංහලෙන් පුළුවන්. ඊට පස්සේ ගන්න teach taught will shall teach am is are teaching was are teaching will shall be teaching has have taught had taught will shall have taught has have been teaching had been teaching will shall have been teaching is a teach කියන ක්‍රියාපදේ දාන්න. ඊට පස්සේ ඒ ක්‍රමයටම go goes when will shall go කියලා එහෙම දාන්න. එහෙම නිකන් ක්‍රියාපද පහක් විතර දාන්නකො. go එකයි, come එකයි, clean එකයි, teach එකයි, ওই හතර give එකයි, ওই මොන හරි Tamanට ලේසි eat එකයි. ලේසි ක්‍රියාපද ටිකක් දාන්නකො අර ලිස්ට් එකෙන්. ඊට පස්සේ ඔයාලට ඕන ක්‍රියාපද ඊට පස්සේ ඔයාලට තේරෙනවා ing එන්නේ නැති ක්‍රියාපදක් තියෙනවා, ing එන ක්‍රියාපදක් තියෙනවා. ඒවා පැහැදිලි වෙනවා එතකොට. අයි දාදි Tamanට තේරෙනවා මේක ගැලපෙන්නේ නැහැ කියලා. කොයි වෙලාවකත් ලයිකින් කියලා කියන මම කැමති වෙමින් ඉන්නවා කියලා කියන්නේ නැහැ. ඒවා එන්නෙත් නැහැ. ඒවා කියන්නෙත් නැහැ ඉංග්‍රීසි භාෂාවෙන්. මේක ඉතාල දෙකත් ඒකයි මෙච්චර වෙලාව අරන් ඔයාලට මේ අහන්නේ පැහැදිලිද මේ ඇක්ටිව් වොයිස් කියන එක දැන් අවබෝධයක් තියෙනවද මොන හරි වැඩේ වෙන විදිහ සිස්ටම් එක අවබෝධයක් තියෙනවද? මට නම් පැහැදිලි සර්. ඔව්. තව කෙනෙක් කියනවා බලන්න මට නම් පැහැදිලි කියලා. පැහැදිලි සර්. මට පැහැදිලි. හරි. අපි යන්න ඉස්සරහට. මොන පළවෙනි ස්ටෙප් එක හොඳට අවබෝධ කරගන්න ඕවා අවබෝධ කරගෙන යන්න. ඒක හිමීරිමේ කලබල වෙන්න එපා. හදිස්සියට කරන්න බෑ. පිළිවෙලට දාගෙන අනිත් තේරෙන්නේ නැත්නම් එයාටත් කතා කරලා එයාගෙන් විසඳලා එයාටත් කියලා දීලා හිමීරිය අරංගන ඉන්නව නේද? පැහැදිලිද වැඩේ? හරි. අපි යන්න ඉස්සරහට. ඒක පළවෙනි ස්ටෙප් එක identify the time of sentence. sentence එකේ කාලය අඳුරා ගැනීම මුලින්ම. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ස්ටෙප් එක විදිහට උදා. ඉතාලකු කතාවක් step 2 identify object කර්මය හේතුව මොකක්ද දන්න දෙවෙනියට මේක දාන්න දැන් voice කියලා කියන්නේ මොකක්ද මම ඉස්සෙල්ලා මයික් ඔන් කරගන්න බැරි වුණා පැහැදිලිද අවුල පැහැදිලිද හරි නියමයි very good අහගෙන ඉන්න වෙන වැඩ අනවශ්‍ය දේවල් කරන්න නැතුව අහගෙන ඉන්නකො ඒකෝර පැහැදිලි ඊට පස්සේ පුතා අපි යනවා දෙවෙනි step එක විදිහට දෙවෙනි step එක විදිහට අපි කතා කරේ identify object කර්මය දැන් හේතුව කර්මය අඳුරා ගැනීම කියලා කියන්නේ active voice කියලා කියන්නේ මොකද්ද? සරලම කතාව. active voice කියලා කියන්නේ ආයමත් කියන්නම් active voice කියලා කියන්නේ ක්‍රියාව කරන්න active කර්තෘ මූලට ගෙන වාක්‍ය නිර්මාණය කිරීම. ඒක ගැටලුවක් නැහැ නේ හැමෝටම. ක්‍රියාව කරන්න මූලට ගෙන වාක්‍ය නිර්මාණය කිරීම active voice කියලා කියන්නේ. ඒකට passive voice කියලා කියන්නේ පුතා ලක්වන්නාහු ලක්වන දේ මුලට ගෙන්නේ වාක්‍ය නිර්මාණය කරන්න. එහෙනම් ලක්වන්නාහු ලක්වන දේ මුලට ගෙන වාක්‍ය නිර්මාණය කිරීම නම් අපට සිද්ධ වෙනවා කර්මය කියන්නේ මොකක්ද ඊළඟ අඳුරා ගන්න. ඒක මුලට ගන්න. කර්මය අඳුරා ගැනීම ඉතාම වැදගත්. හොඳට මතක තියාගන්න. කර්මය අඳුරා ගැනීම තමයි පැසිව් වොයිස් නිර්මාණය කරන්න තියෙන එකම සුසුකම. කාලය අඳුරා ගන්න පුළුවන් වෙන මුලින්ම දෙවෙනියට කරන්න ඕන වාට දෙවෙනියට තියෙන සුසුකමක් තමයි සුදුසුකම වෙන්න ඕන වාට පුළුවන් වෙන්න ඕන identify object. identify අඳුරා ගන්න මොකද්ද what is the object? මොකද්ද object එක කොහොමද ඒක ගන්නෙ? ඒක තමයි අවබෝධ කරගන්න. දැන් මම කියලා දෙන්න හදන්නේ ඒකයි. අවබෝධයෙන් අහන්න ඉන්න තේරෙන්නේ නැත්නම් අහන්න. ඒකේ මෙහෙමයි පුතා වාක්‍යයක් ගත්තාම වාක්‍යයක passive voice sentence එකක් බවට පත් කිරීමට තිබෙන මූලික ලක්ෂණයක් වන්නේ ක්‍රියාවට ලක්වන දෙය නැත්නම් ලක්වන දෙයක් පුද්ගලයෙක් සිටීම අනිවාර්යයෙන් හොඳට මතක තියාගන්න හැම වාක්‍යයක්ම passive voice කරන්නත් බෑ අනිවාර්යෙන් passive voice කරන්න නම් වාක්‍යයක් passive voice කරන්න නම් අනිවාර්යෙන්ම ක්‍රියාවට ලක්වන්නේ ඉන්නම ඕන අනිවාර්යෙන් it must be අනිවාර්යෙන් තිබිය යුතුයි it must be having අනිවාර්යෙන්ම object එකක් තිබිය යුතුමයි එනම් මේ කර්මය හේවත් ක්‍රියාවට යටත් වන පදේ මූලික කරගෙන වාක්‍ය නිර්මාණය කිරීම නිසායි කර්මයට ලක්වන්නේ ඉන්න ඕනේ. පැහැදිලිද කාරණාව? ඒකින් ආයිමත් කියන්නම් step 2 විදිහට කියලා තියෙනවා වාට identify object. කර්මය අඳුරා ගැනීම තමයි කරන්න යන්නේ. ඒකේ ඇයි මෙහෙම කර්මය අඳුරා ගන්න කියලා කියන්නේ හේතුව මොකක්ද දන්නවද? වාක්‍යයක් passive voice sentence එකක් බවට පත් කිරීමේ තිබෙන මූලික ලක්ෂණය වන්නේ ලක්වන්නාහු ලක්වන දෙය ලක්වන්නාහු ලක්වන දෙයක් හෝ පුජ්‍යලයක් සිටීම අනිවාර්යයි.
ඒක පුජ්‍යලයක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මොකක් හරි ලක්වන්නේක් වෙන්න ඕනේ. ක්‍රියාවට ලක්වන්න ඕනේ. එහෙනම් මේ කර්මයේ හේවත් ක්‍රියාවට යටත් වන පදේ මූලික කරන වාක්‍ය නිර්මාණය කිරීම නිසායි කර්මපදේ හඳුනා ගැනීම කියන කතාවට එන්නේ. හරි having an object is very important when creating the passive voice sentence. පැහැදිලිද? very ඉතාම වැදගත් passive voice වාක්‍යයක් නිර්මාණය කරනකොට ඔබ්ජෙක්ට් එකක් තිබීම ඉතාම වැදගත්. එන්නේ ඒ දැන් අපි එතකොට අපි කතා කර ආවනේ මේ verb ගැන ඉංග්‍රීසි භාෂාවේ. මම ඔයාලට verb උගන්වද්දි කිව්වා ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදෙනවා කියලා. verb මොකද්ද ප්‍රධාන ලෙක්සිකල් verb auxiliary verb. ඒක බෙදාවේ මොකද්ද action verb අර action කියන શબ્දයක් තියෙන එකයි helping එකක් විදියට. ඊට පස්සේ මම ආයෙත් බෙදුවා past එකයි past participle එකයි නිර්මාණය කිරීමේදී regular and irregular කිව්වා. regular කියන්නේ ඊදි දාලා හදනවා කිව්වා. irregular කියන්නේ කටපාඩම් කරනවා කියලා කටපාඩම් කරා. කටපාඩම් කරා කියන්නේ සිස්ටම් එක කියලා දුන්නා. දැන් කටපාඩම් කරන්න නැද්ද කියලා තීරණය කරන්න ඕන. හරි හැම වෙලාවෙම කටපාඩම් කරගෙන ඉන්න බෑ. මම ක්‍රමයේ අල්ලලා දීලා වැඩේ ස්ටාර්ට් කරලා දුන්නාම ඔයාට ස්ටාර්ට් කරගන්න බැරි. ඒක තමයි මම කරන්නේ. ස්ටාර්ට් කළා වැඩේ කියන විදිය පොඩ්ඩක් අවබෝධ කරලා තේරුම් ටිකක් හොයලා දීලා එහෙම වැඩක් හදලා ඔයාට දුන්නාම එතනින් එහාට ගේම ගහගන්නේ කොහේ වැඩක්. හරි ඕක පාඩම් කරන්න නැතුව ඇවිල්ලා ඉංග්‍රීසි බෑගුවොත් බෑම තමයි. එහෙම බෑ. අරව පාඩම් කරලා ඉන්න ඕනේ. අරව හරියට අවබෝධ කරන් තේරුම් අරන් ආවොත් තමයි ඉංග්‍රීසි තේරෙන්නේ. එහෙම නැතුව ඒව අමතක කර දාලා අදාළ නැහැ කියන කතාවේ මෙතන ඇවිල්ලා අහන්න කිව්වොත් ඉංග්‍රීසි හදා ගන්න ඕනේ කියලා. එහෙම බෑ. අරවත් තියෙන්න ඕනේ. ඒවා පැහැදිලි. ඒකයි ඇල්ෆබෙට් එකේ නම්. ඇල්ෆබෙට් එකේ නම් තියෙන්න ඕනේ. ABC නම්ම තියෙන්න ඕනේ. තේරම තියෙන්න ඕනේ. දැන් මට පුළුවන්. මට S2 පියාගත්තොත් S2 පියාගෙන දැන් මොකක් හරි මේ ලැප්ටොප් එක දිහා බලාගත්තොත් S2 පියාගෙන සේරම කියලා දාන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවේ. ඒකේ ඒ අකුරු ඉඳන් ඉස්සෙල්ට වෙනවා. කොහොමද එහෙම කියන්නේ? කියන්නේ මම ඔයාලටත් උගන්වනවා මීට කලින්. දැන් ආය 6 8ත් කරනවා 10 12ත් කරනවා 6 8ත් කරනවා 8 10ත් කරනවා. A level අයට කරනවා O level අයට කරනවා සාමාන්‍ය පෙළ අයට කරනවා 10 වසර ළමයිට කරා සේරම තුරු හිතන්නකෝ මම කොච්චර ප්‍රමාණයක් අහුවෙනවද කියලා. මේ වගේ හැමෝටම කියලා මේ විදියටමයි කියලා දෙන්නේ. ඕන්න ඇවිල්ලා බලන්න ඔයාට මේ කියලා දෙන විදිය තමයි තව ළමයි එක්කත් කියලා දෙන්නේ. තව අවුරුදු 5ක් ආවත් මම මෙහෙම පන්ති කර කර ඉඳීවි. එතකොටත් මම මේ විදියටම කියලා දෙයි. ඒක නිසා ඔයා එකපාරෙම අවබෝධ කරගන්න යන්න. හරි ඒක තමයි වෙන්න ඕනේ. එතකොට ඒ කාරණේදී ඔයා පාඩම් කරලා අවබෝධ කරලා ඔයාගේ වැඩේ කොට දාගෙන ඔයා යන්න. එහෙනම් සර් අපි ගියා කියලා. එහෙම නැතුව ඔයා හැමදාම මං ගාවට ඇවිල්ලා මේක හදා ගන්න try කරොත් එහෙමත් බෑනේ. පුළුවන් නම් එන්න ගැටලුවක් නැහැ. හැමදාමවත් මම බනින්නේ අයියෝ එන්නේ. එහෙම හදාලා නෑ ඇවිල්ලා වැඩේ හදාගන්න එන්නේ. හරි කොහොම හරි ඇවිල්ලා එක දවස් එකපාරක බැරන දෙපාරේ හරි කමනේ හදා ගන්න. පුළුවන් නම් අපේ අලුතින් පටන් ගත්ත ක්ලාස් එක ඒකටත් ඉන්න 6ට හේතුව ඔයාලට මගහැරන පාඩම් දෙන ඒවට ඇවිල්ලා හදා ගන්න. මට ඇත්තටම කාට එක එකනට කියලා දෙන්න බෑ. ඔයාලටයි කියන්නේ. ඔයාලා ඉන්නේ ගෲප් වලටමයි දාන්නේ ලින්ක්. ඔයා නිකන් ඉන්න වෙලාවට ඇවිල්ලා ඒකත් ඇවිල්ලා පොඩ අහගෙන ඉන්න. ඔයා ක්ලාස් එක නෙමෙයි කියලා මතක තියාගන්න. ඔයා අහගෙන ඉඳලා තේරුම් අරන් යන්න. හරි තේරුම් නැත්නම් අහන්න. ඒක වෙනම කතාවක්. හැබැයි ඔයාට නෙමෙයි කරන්නේ. ඔයාගේ නෙමෙයි ක්ලාස් එක ඔයාගේ නෙමෙයි කියලා මතක තියාගෙන ඉන්න. ඇවිල්ලා අහගෙන ඉන්න. අහගෙන ඉන්න මොන ප්‍රශ්නයක් නැහැ නේ. දැන් ඔයාලා කොහොමද කතා කරන්නේ නැහැ නේ. මේක කතා කරන්නේ දැන් ඔයාලා පන්තියත් කතා කරන්නේ නැහැ. එහෙම එකේ අරගේ කොහොමද කතා කරන්නේ කියලා මම දන්නේ. ඒ නිසා එන්න අනිවාර්යෙන් එන්න. ඔයාට තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ඇවිල්ලා හදා ගන්න. දැන් සර් උතුරු සල්ලි ගන්නවද? නෑ සල්ලි අදාළම නෑ. ආයෙ සතයක්වත් එපා. සල්ලි ඉල්ලන්නේ නෑ. ආයෙ ඕනි වැඩ කරලා මේ ඉංග්‍රීසි භාෂාව හදා ගන්නයි ඕනි. ඉංග්‍රීසි භාෂාව හදාගෙන යන්නකෝ. මේක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. හැමදාම මේකේ කට්ට කකා ඉන්න ඕනේ නෑ. එකපාරක් හරි බැරන දෙපාරක් බැරන මේක ඇවිල්ලා හදාගෙන කොහොම හරි අහගෙන ඉඳලා වැඩේ ගොඩ දාගෙන යන්න. මට ඕන මේක හදලා දෙන්න විතරයි. වෙන මොකුත් ඕනේ නැත්තම් සර් ආයිම සල්ලි ගන්න කඩා ගන්න තමයි ඔයලා ඉන්නේ නෑ. එහෙම එකක් නෑ. ආවා කියලා බණීද? එහෙම බණින්නෙත් නෑ. ඔයාට තේරෙන්නේ නැත්තම් මේකටත් බැරන 8-10කටත් ඉන්න 6-8කටත් ඉන්න. අයලුතින් ක්ලාස් එක පටන්ගොත් ඒකටත් එන්න හැබැයි ඒකට ඉන්න කලින් මේවා ඉගෙනගෙන යන්න. නැත්තම් අර අනිත් එකට එන්නම් කියලා වැඩි මගේ හැර දානවනේ. එහෙම කරන්න එපා. මේකෙන් ඔයා ක්ලාස් එක එකක් ඉවර කරලා දාන්න. ඒක ඉවර කරලා ඊට පස්සේ තේරෙන්නේ නැති මොනවා හරි තිබ්බොත් පන්තියෙන් ඉබන් මොනවා හරි තිබ්බොත් එන ඉන්න ඇවිල්ලා වැඩි හදාගෙන යන්න. හරි. එහෙමනම් ඒකේ මම ඔයාලත් කතා කර හිටියේ මේ passive voice කියන verb form එකට ආව ගමන් මේකේ ලක්වන්නා හෝ ලක්වන දේ මූලික වාක්‍ය නිර්මාණය කිරීම. ඒකේ අපි ලක්වන්නා නිර්මාණය ලක්වන්නා හොයද්දී ආයමත් ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද වර්ග දෙකකට බෙදුවා. ප්‍රධාන වශයෙන් lexical verb auxiliary verb කියලා බෙදුවා. ඊට පස්සේ regular verb irregular verb කටපාඩම් කරා. ඒක බෙදුවා. ඊට පස්සේ පුතා ආයමත් මේ ලක්වන්නා හෝ ලක්වන දේ මූලික කරන passive voice වාක්‍ය නිර්මාණය කරනකොට ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද ආයමත් ආකාර දෙකකට බෙදෙනවා. ඒක තමයි transitive intransitive. ඔයාලා ඇහිලත් ඇති, අහප නැති අයත් ඇති. transitive verb intransitive verb කියලා තමයි ඕක කියලා දෙන්නේ. transitive verb කියලා කියන්නේ මුත හොඳට මතක තියාගන්න. මේ transitive intransitive කියන මේ ભેදේ එන්නේ මේ passive voice වාක්‍ය නිර්මාණය කරනකොට තමයි එන්නේ. ඒ කොහොමද එන්නේ? ඒ එන්නේ මේ transitive intransitive කියලා ඉංග්‍රීසි භාෂාවේ ආකාර දෙකක් තියෙනවා. ඒක බෙදෙන්නෙම
ඒ කියන්නේ අපි කියන ක්‍රියාපදයට අදාළව කර්මපදයක් ඉල්ලනවා නම් ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්සිටිව්. කර්මපදයක් ඉල්ලන්නේ නැති ක්‍රියාපදයක් තියෙනවා. අන්න ඒවා තමයි ඉන්ට්‍රාන්සිටිව්. ඒක මතක තියාගන්න ඕන. කර්මය හොයනකොට තමයි මේ ක්‍රියාපද වර්ග දෙකකට බෙදන්නේ. අතන බෙදුවේ පාස්ට් එකයි පාස්ට් පාටිසිපල් එකයි නිර්මාණය කරන්නේ. මෙතන බෙදන්නේ පුතා. මෙතන බෙදන්නේ කර්මපදේ හොයද්දී කර්මපදයක් ඉල්ලන ක්‍රියාපදයක් තියෙනවා. කර්මපදයක් ඉල්ලන්නේ නැති ක්‍රියාපදයක් තියෙනවා. ඔක තේරුන්නේ නැහනේ. කර්මයක් අහන ක්‍රියාපදයක් තියෙනවා. කර්මයක් අහන්න නැති ක්‍රියාපදයක් තියෙනවා. බලන්න ට්‍රාන්සිටිව් and ඉන්ට්‍රාන්සිටිව්. ට්‍රාන්සිටිව් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ කර්මයක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. දැන් help කියන ක්‍රියාපදේ ගත්තාම ඉංග්‍රීසි භාෂාවට අනුව help කියන ක්‍රියාපදයට කාටද උදව් කරන්න කියලා අහනවා. ප්‍රශ්නයක් අහනවා. cook අන්න cook කියන්නේ උයනවනේ. උයන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකේ අර්ථයක් ගන්න අමාරුයි. අයි cook කිව්ව මොනවද උයන්නේ කියලා අවුලක් හැදෙනවා අපිට. ප්‍රශ්නයක් හැදෙනවා. අන්න ඒවා තමයි ට්‍රාන්සිටිව්. ඒ කියන්නේ කර්මපදයක් ලියන්න ඕනේ මේවට අදාළව. ප්ලේම් බනිනවා කාටද බනින්නේ මේක හදන මොකද්ද හදන්නේ ටීච් උගන්වනවා මොකද්ද උගන්වන්නේ ඇඩ්වයිස් උපදෙස් දෙනවා කාටද උපදෙස් දෙන්නේ කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා අන්න ඒවා තමයි මොනවාද ඉංග්‍රීසි භාෂාවේ ට්‍රාන්සිටිව් verb කියලා කියන්නේ මේක හැදෙන්නේ කොහොමද කර්මපදයක් ඉල්ලන ක්‍රියාපද කර්මපදයක් ඉල්ලන්නේ නැති ක්‍රියාපද වර්ග දෙකකට බෙදලා පැසිව් වොයිස් verb form එක හදාගatti තමයි මේ ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් verb බෙදෙන්නේ ඒකේ පුතා දැන් ට්‍රාන්සිටිව් නෙවෙයි මේවට කර්මපදයක් ඉල්ලන්නේ හැබැයි මේවට කර්මපදයක් ඉල්ලන්නේ නැහැ I go කිව්වම ඒකේ අර්ථයක් තියෙනවලු දැන් අපිට නම් අවුලක් තියෙන I go කිව්වම කොහෙද දන්න යන්නේ අපේ භාෂාවෙන් අර්ථය අපේ භාෂාවෙන් අවුලක් තිබුණට ඉංග්‍රීසි භාෂාවට අනුව I go කියන්නේ ට්‍රාන්සිටිව් ඒකට අදාළ කර්මපදයක් එන්නම ඕනි කියලා නෑ කර්මපදයක් එන්නේ නෑ මේවට කර්මපද එන්නේ නෑ මේ ක්‍රියාවට ලක් කරන දැන් ඔයා හිතන්නකෝ I go school කියලා මම ඉස්කෝලේ ගියා කියලා ඉස්කෝලේට මුකුත් වෙන්නේ නෑ හරි රන් කියන්නේත් ඒකට අදාළ කර්මපදයක් එන්නේ නෑ හොඳට අහගන්න තේරෙන්නේ නැත්නම් මේක අවබෝධයෙන් අල්ලගත්තොත් තේරෙනව නැත්නම් නම් තේරෙන්නේ පොඩ්ඩක් අවුල් හැදෙන මේ පොඩ්ඩක් තේරෙන්නේ නැති තැනක් මේක ඒක නිසා හොඳට අවබෝධයෙන් අහන්න තේරෙන්නේ නැත්නම් ආයෙමත් කියලා දෙන්න go කියන්නේ යනවා run කියන්නේ දුවනවා work කියන්නේ ඇවිදිනවා මේවට අදාළ කර්මපද එන්නේ sleep කියන්නේ නිදා ගන්නවා මම නිදා ගන්නවා අපි නිදාගන්නේ අපිට මොනවද වෙන්නේ ඔයා නිදාගත්තා කියලා කාටවත් මුකුත් වෙන්නේ නෑනේ cry අඬනවා මම අඬනවා ඇඬුවා කියලා අපිටම වඬපන් අන්න cry කියන්නේ අඬනවා rain කියන්නේ වහිනවා දැන් වැස්සේ මොන හරි වෙනවනේ වැස්ස වැටෙනවා වතුර ගලනවා එහෙම වෙනවනේ අපට එහෙම වුණාට ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම නෑ මේක ඉංග්‍රීසි භාෂාවනේ think කියන්නේ හිතනවා come කියන්නේ එනවා dance කියන්නේ නටනවා dream කියන්නේ සීන දකින්නවා සීන දැක්කා කියලා අපට මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හොඳට මතක තියාගන්න. මෙන්න මේ ක්‍රියාපදත් එක්ක එන වාක්‍ය කවදාවත් පැසිව් වොයිස් කරන්න බෑ. ඒ හේතුව පැසිව් වොයිස් කරන්න බැරි. මේවට කර්මපදයක් එන්නේ නැහැ. ඒ කර්මයක් එන්නේ නැහැ මේවට. හරි කර්මයක් එන්නේ නැහැ. ඒකයි කාරණාව. හරි එතකොට පැහැදිලි කාරණාව කර්මපදයක් එන ක්‍රියාපදයක් තියෙනවා කර්මපද එන්නේ නැති ක්‍රියාපදයක් තියෙනවා බලන්නකෝ I help ගයාන් help කියන්නේ කර්මපදයක් එනවා I help ගයාන් කාටද උදව් කරන්නේ ගයාන්ට the teacher forgives සමාව දෙනවා කාටද සමාව දෙන්නේ you කියලා අන්න එනවා එතකොට කාටද උදව් දෙන්නේ කියලා අහනවා I swept the room මම කාමරය අතු ගන්නවා කාමරය අතු ගාද්දී කාමරයේ තියෙන කුණු සේරම අතු ගෑවිලා යනවා and I swept the room every day මම හැමදාම කාමරය අතු ගන්නවා කාමරයේ තුල මොනවා හරි වෙනවනේ ජරාව තියෙන කාමරය පිරිසුදු වෙනවා හැබැයි බලන්න I go to school every day කියලා කිව්වහම මම පාසල් යනවා කියලා කිව්වහම මේකට අදාළ කර්ම මම ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ කිරිබත් කෑල්ල වගේ වෙන්නේ නැත්නම් ඉස්කෝලේ වලට දුවන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහනේ කවදාවත්. හරි ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහනේ. He came here yesterday. එහු මේ ඊ ආවා. එතකොට ඔහු මේ ආවා කියලා මෙහෙට මොකක්වත් වෙන්නේ නැහැ. ඔහු ඇවිල්ලා යනවා. ඒ කියන්නේ මේ come මෙන්න මේ go run work sleep try rain වගේ ඒවට කර්මපද එන්නේ නැහැ. ඒවට කර්මපදයක් එන්නේ නැද ඒවා පැසිව් වොයිස් කරන්න බෑ. හේතුව පැසිව් වොයිස් කියලා කියන්නේ මොකද්ද? ලක්වන්නා හෝ ලක්වන දේ මුලටගෙන එයාට අනුව ක්‍රියා තැබීමයි පැසිව් වොයිස් කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. පැසිව් වොයිස් කියලා කියන්නේ මොකද්ද? ලක්වන්නා හෝ ලක්වන දේ මුලටගෙන කර්මපදයේ මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම නම් කර්මය කියන එක තියෙන්න බෑ. කර්මය කියන එක තියෙන්න ඕන නම් කර්මපදයේ ඉල්ලනවා. අන්න එහෙම කර්මපදයක් ඉන්නේ නැහැ මෙන්න මේ ක්‍රියාපද වලට. එතකොට මේ වගේ ක්‍රියාපද වලින් එන වාක්‍ය කවදාවත් පැසිව් වොයිස් කරන්න බෑ. It rained yesterday. අන්න ඊයේ වැස්සා. වැස්සා කියලා අනි වැස්සා මොකද දෙන්නේ වැස්සා කියලා මොකක්වත් දෙන්නේ නැහැ නේ වහී. හරි ඒක නිසා කාරණාව පැහැදිලි කරගන්න. වෙන්නේ
හරි mother will go to candy නුඹර. අන්න mother අම්මා හෙට නුවර යාවි කියොත් නුවර ගියා කියලා අම්මා නුවර ගියා කියලා මුකුත් වෙන්නේ නැහැ. හරිද? I train yesterday. yes sir. වැස්සා කියලා නුවරට මුකුත් වෙන්නේ නැහැ. දැන් මේක අවුලක් තියෙනවා ඔයාලට. ඒක මෙහෙමයි දැන් සර් කොහොමද අපි හොයාගන්නේ මේක? හොයාගන්නේ මෙහෙමයි පුතා. I go to school කියලා කිව්වහම ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කිව්වද? දැන් ඔයාට ඕනනම් මේක හොයාගන්න පුළුවන් ඔක්ස්ෆර්ඩ් වගේ ඩික්ෂනරි එක තිබ්බොත් ඒකේ ගහලා තිනවා I අකුරේ T අකුරයි I අකුරයි. ඉන්ට්‍රාන්සිටිව් ට්‍රාන්සිටිව් වල verb එකේ ගහලා තියෙනවා. එහෙම නැත්තම් සරලම කාරණාව පුරුදු වෙද්දී මෙහෙම අහන්න. ඔයාට පැසිව් වොයිස් කරන වාක්‍යයක් දුන්නොත් ඒකේ අහන්න ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කුමක්ද කියලා. දැන් I go to school කිව්වහම මම පාසල් යනකොට අහන්න ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කුමක්ද? මේකේ ක්‍රියාවට ලක්වන දෙයක් තියෙනවද? ලක්වන දෙයක් නැහැ. හැබැයි මෙතන බලන්න I help ගයාන්. I help ගයාන් ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කුමක්ද? කවදද ලක්වන්නේ ක්‍රියාවට? ගයාන් කියලා නේ. එතකොට ඒකේ තියෙනවා ක්‍රියාව. එතකොට මේක පැසිව් වොයිස් කරන්න පුළුවන් හේතුව කර්මයක් තියෙනවා මේක පැසිව් වොයිස් කරන්න බෑ. එහෙමත්ම තේරෙන්නේ නැත්නම් ඔයාට මේ ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කියන verb එක ඉගෙන ගද්දී ඔයාට තේරෙයි කරගෙන යද්දී දැනට මතක තියාගන්න go run work sleep cry rain think come dance dream වගේ ඒවා කර්ම පදයක් ඉන්නේ නැහැ. ඒක නිසා මේවා ඉන්ට්‍රාන්සිටිව් verb ඉංග්‍රීසි භාෂාවේ මේවා පැසිව් වොයිස් කරන්නත් බෑ. මේවට අදාළ කර්ම පද ඉන්නේ නැහැ කියලා මේ ටික කටපාඩම් කරගන්න. තේරෙන්නේ නැත්නම් ඔයාට මේ help cook blame make teach advice කියනවා. දැන් මේවට අදාළ කර්ම පදයක් කියනවා. ඒවා තව ක්‍රියාපද දිනවා. මේ ටික හරි බලා ගන්නකො. ඔයාට ඒක තේරෙයි. කියන්නේ ක්‍රියාවක් මොකක් හරි දුන්නාම ඒක අනිවාර්යයෙන්ම මේවට අදාළ වෙන්නේ එක්ක ස්ථානපද කාලපද ඉන්නේ. ඒක තමයි කාරණේ. මේවට අදාළ මේකට අදාළ කර්මයක් එන්නේ නැහැ ක්‍රියාවට. ආයෙමත් හොඳට මතක තියාගන්න කාරණාව දැන් අපි කතා කරන දෙවෙනි ස්ටෙප් එකේ කියේ identify object එක. කර්මය අඳුරා ගැනීම කියන කතාව එන්නේ කර්මය කියන එක. ඒකේ වාක්‍යයක් පැසිව් වොයිස් එකක් බවට පත් කිරීමේදී වාක්‍යයක් පැසිව් වොයිස් එකක් බවට පත් කිරීමේදී මූලික ලක්ෂණය වන්නේ ක්‍රියාවට ලක්වන දෙයක් හෝ පුජ්‍යලයක් ක්‍රියාවට ලක්වන දෙයක් පුජ්‍යලයේ සිටීම අනිවාර්යයි. අන්න දැක්කද? පැසිව් වොයිස් කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාවට ලක්වන දෙයක් හෝ පුජ්‍යලයේ සිටිය යුතුයි. අනිවාර්යෙන් ඉන්න ඕනේ. එනම් මේ කර්මයේ හැවත් ක්‍රියාව යටත් වෙන පදේ මූලික කරගෙන වාක්‍ය නිර්මාණය කරයි. දැන්වත් පැහැදිලිද? එතකොට ක්‍රියාවට ලක්වන දේවත් යටත් වෙන දේ ගන්න මුලට එයානේ ගන්න. එතකොට ඒ ගද්දි ඒක හොයද්දි තමයි ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කියන වර්ග දෙකක් එන්නේ. හේතුව තමයි කර්මයක් ඉල්ලන ක්‍රියාපදයක් තියෙනවා කර්මයක් ඉල්ලන්නේ නැහැ. මේවට අදාළ කර්මපදයක් එන්නේ නැහැ. ඒකයි කාරණේ. අයිසර් එහෙම එන්නේ නැත්තේ දැන් ගෝ කිව්වම යනවා කියන යන තැන තියෙනවනේ. තියෙනවා තමයි මම දන්නෙත් නැහැ මම ඇහුවෙත් නැහැ. මම කරේ මොකක්ද දන්නවද? මට කිව්වා සර් ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කියලා වර්ඩ් එකක් තියෙනවා මේ පැසිව් වොයිස් වල කර්මපදේ හොයද්දී. ඒ ට්‍රාන්සිටිව් කියලා කියන්නේ මේවා හෙල්ප් කුක් වගේ ඒවා කියලා කිව්වා. ඉන්ට්‍රාන්සිටිව් කියලා කියන්නේ go run work sleep cry rain think come dance dream. මේවානේ. මෙන්න මේවට අදාළ කර්මපදයක් එන්නේත් නැහැ කියලා කිව්වා. හරි ඕන්නම් ඔයාලට එහෙම තේරෙන්නේ නැත්නම් කටපාඩම් කරගන්නකෝ. මම කටපාඩම් කරලා මේ වගේ ඒවා කවදාවත් පැසිව් වොයිස් කරන්න හැදුවෙත් නැහැ. හේතුව හදන්න බෑ පැසිව් වොයිස්. හේතුව ලක්වන දෙයක් නැහැ මේ ක්‍රියාපද වලට. ඒකට සරලම ක්‍රමයක් මට කිව්වා I go to school මම පාසල් යනවා I help ගයාන් මම ගයාන්ට උදව් කරනවා. ඔයා අහන්න ඔයාට ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කුමක්ද කියලා verb එකෙන් අහන්න. ඒ කියන්නේ වාක්‍යයෙන් අහන්න. එතකොට ඔයාට ආවොත් ක්‍රියාවට ලක්වන දෙයක් ආවොත් ඔයාට පැහැදිලිව මේ ක්‍රියාවට ලක් වෙනවා කියලා මේක සාමාන්‍ය දැනීම හිතන්න පුළුවන් නම් තමයි තේරෙන්නේ. හිතන්න පුළුවන් නම් හරි කොට. හැබැයි I go to school කිව්වම ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කුමක්ද මේ ක්‍රියාවට ලක්වනද go කිව්වම මම පාසල් යනවා කියන ක්‍රියාවට ඒ කියන්නේ අපි අපේ ක්‍රියාවට මොනවා හරි වෙනවද ඉස්කෝලේ නෑ ඉස්කෝලේ තියෙන තැන ඉඳලා ඔයා ගිහිල්ලා යනවා අන්න ඒවා තමයි ඉන්ට්‍රාන්සිටිව් කියලා කියන්නේ ට්‍රාන්සිටිව් කියලා කියන්නේ කර්මපදයක් එන ඒවා අන්න ඕක තමයි ඉන්ට්‍රාන්සිටිව් ભેදය ඒක බෙදෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ පැසිව් වොයිස් වාක්‍ය නිර්මාණය කිරීමේදී මේ කර්මපදේ හඳුනා ගැනීමත් එක්ක තමයි ওই ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කියන බෙදෙන්නේ තේරෙන්නේම නැත්තම් මං කියන සරලම කාරණාව තමයි ඔයාලට ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් ඔයා go run work sleep cry rain වගේ මේ ටික think come dance dream මෙන්න මේ ටික හරි කටපාඩම් කරලා තියාගන්න. එතකොට ඕක අවබෝධ වෙලා වැඩේ සෙට්ටලා අනිත් එක තමයි මේවට අදාළ කර්මපද පැසිව් වොයිස් වලින් කියන්න එන්නෙත් නෑ සාමාන්‍ය ජීවිතේ එන්නෙත් නෑ. සාමාන්‍යයෙන් දෙන්නෙත් නෑ. දුන්නොත් අඳුරා ගන්න පුළුවන් වෙනවා මේ ටික පාඩම් කරලා තියාගන්න. ඒ කියන්නේ මේවා ඔයාලට පැසිව් වොයිස් වල කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ පැසිව් වොයිස් හදාගන්න වැඩේ සෙට් වුණාම ඔයාලට ඒක තේරෙනවා මේක පැසිව් වොයිස් කරන්න බෑනේ කියලා. ඒක එන්න නම් ඒක ඇඟට එන්න නම් ඇඟට ගන්න ඕනේ. ඇඟට එන්න නම් වැඩ කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව. ඒක තමයි කිව්වේ. හැම වෙලාවෙම මම අර කියන්නේ. තමන් වැඩ කළ යුතුයි මේකට කොච්චර try කරත් පුතා වැඩ කරන්නේ නැත්තම් බෑම තමයි. ඒ කියන්නේ අවබෝධයෙන් වැඩ කරේ නැත්තම් බෑ. වැඩ කරත් අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. වැඩ කරන්නේ පැය භාගෙ අවබෝධයෙන් වැඩ කරොත් තමයි ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ. නිසා ආයෙමත් කියනවා ඉංග්‍රීසි භාෂාවේ කර්මපදයේ පැසිව් වොයිස් කියලා කියන්නේ කර්මයේ මූලික කරන වාක්‍ය නිර්මාණය කිරීම. ඒ වාක්‍ය නිර්මාණය කරනකොට
ලක්වන්නා හෝ ලක්වන දේ මුලට ගන්න ඕනේ. ඒ ගද්දී ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද වර්ග දෙකකට බෙදනවා. ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව්. ට්‍රාන්සිටිව් කියලා කියන්නේ කර්මයක් ඉල්ලන ක්‍රියාපද. ඉන්ට්‍රාන්සිටිව් කර්මයක් ඉල්ලන්නේ නැති ක්‍රියාපද. කර්මයක් ඉල්ලන්නේ නැති ක්‍රියාපද පැසිව් වොයිස් කරන්න බෑ. හේතුව තමයි පැසිව් වොයිස් කියන්නේ ක්‍රියාවට ලක්වන්නා හෝ ලක්වන දේ මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම. පැසිව් වොයිස් නම් කොහොමද පැසිව් වොයිස් කරන්නේ? කර්මයක් එන්නේ නැති ක්‍රියාපද. ඒකයි තියෙන අවුල. කොහොමද සර් හොයාගන්නේ මම අර සරලම ක්‍රමය ඔයාට ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්දක මදීලා ඕනනම් අහන්න පුළුවන් ක්‍රියාවෙන්. එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් වගේ හොඳ ඩික්ෂනරි එකක් තියෙනවා නම් ඒකේ බලන්න ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කියලා ගහලා තියෙනවා. T අකුරයි I අකුරයි කියලා ගහලා තියෙනවා. එහෙම බලන්න පුළුවන්. සරලම ක්‍රමෙන් මේ මමත් අනුගමනය කරේ. මේක ඉගෙන ගද්දි ඊට පස්සේ ඒවා වැඩි දුරක් දෙන ඉට අද්දි කරන් දැන් හදා ගන්න නියෝන මේක. ඒක නිසා ඔය සිස්ටම් එකට පොඩ්ඩක් එන්න. ඊට පස්සේ තව කාරණයක් තියෙනවා මේ පැසිව් වොයිස් විවාක නිර්මාණය කරද්දී කර්ම පදයත් එක්ක කතා කරද්දී මේ තාම කර්ම පදේ කතා කරන්නේ. time word and word of place හොඳට මතක තියාගන්න. do not use an object. කාල පද ස්ථාන පද කර්ම පද වෙන්නේ නැත. හොඳට මතක තියාගන්න. කර්ම පද කියලා කියන්නේ කාල පද ස්ථාන මොනවාද දැන්? දැන් I go to school කිව්වම ඉස්කෝලේ කියන්නේ කාල පදයක් නෙමෙයි ස්ථාන පදයක් නේ. ඒවා කර්ම පද. ඒ අර්ථයෙන් ගත්තත් අතන ගන්න බෑ. go කියන එක. හේතුව කාල පද ස්ථාන පද කර්ම පද වෙන්නේ නැත. time word and object of place and word of place do not use an object. time word කියන්නේ every day, yesterday, tomorrow ඕවා කර්ම පද වෙන්නේ නැහැ. ඊට පස්සේ word of place here, there, everywhere වගේ ඒවා කර්ම පද වෙන්නේ නැහැ. word of place place කියන ස්ථාන පාසල පන්සල එහෙම වෙන්නේ නැහැ. ඒක ඒ පාසල හරි පන්සල හරි දාන ක්‍රියාපදයක් එක්ක වෙනස් වෙනවා. ඉස්කෝලේ වුණත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. බිල්ඩින් එකක් හදනවා නම් එතන වෙනස් වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය ගෝ කම්රෙන්නක් රන් එක ස්ථානයක් දානවා නම් ඒක වෙන්නේ නැහැ. හේතුව අතන ඉන්ට්‍රාන්සිටිව් පැසිව් වොයිස් කර්මයක් එන්නේත් නැහැ. අනිත් එක තමයි කාලපද ස්ථානපද කර්මපද වෙන්නේත් නැහැ. මේ බලන්නකෝ he came here yesterday. he came here yesterday. here කියන්නේ ස්ථාන පදයක්. yesterday කියන්නේ කාල පදයක්. එතකොට මේක පැසිව් වොයිස් කරන්න පුළුවන්ද? පැසිව් වොයිස් කරන්න බෑ. හේතුව තමයි පැසිව් වොයිස් කියලා කියන්නේ ලක්වන්නා හෝ ලක්වන දේ මුලට ගැනීම නම් මෙතන පැසිව් වොයිස් වලට හදාගන්න ඔබ්ජෙක්ට් එකක් නැහැ නේ. අනිත් මේක ඉන්ට්‍රාන්සිටිව් verb යන්නේ. එහෙම නිසා තමයි පැසිව් වොයිස් කරන්න බෑ. හරි කාරණාව පැහැදිලි කරගන්න. ඊට පස්සේ word of adjectives හොඳට මතක තියාගන්න. word of adjective and adverb do not use an object. හොඳට මතක තියාගන්න. adjectives adverb පද කර්ම පද වෙන්නේ නැහැ. මොනවාද adjectives adverb කියලා කියන්නේ? මම කියලා දෙන්න adjectives පාඩමේ දැනට ඒවා හිතන්න එපා. carefully, beautifully, sadly වගේ ඒවා කර්ම පද වෙන්නේ නැහැ. බලන්න he ran fast. මේක run කියන්නේ intransitive verb එකක්. අනිත් එක තමයි fast කියන්නේ ක්‍රියාව සිදුවන විදිහ adverb එකක්. ඒක කර්ම පදයක් වෙන්නේ නැහැ. he came here every day. he came here ඔහු මේ ආවා හැමදාම. එතකොට came කියන්නේ ස්ථාන පදයක්. every day කියන්නේ ස්ථාන පද කාල පදයක්. ඊට පස්සේ පුතා දැන් කොහොමද ඕක අඳුරාගන්නේ අපි? identify object. ඒතර කොහොමද සර් object එක අඳුරාගන්නේ? මෙහෙමයි object එක අඳුරා ගන්න system මොකුත් තියෙනවා. determiners වගේ මම කියලා දෙන්නම් some, any, many වගේ පදයක් එක්ක නාම පදයක් යෙදුනොත් ඒක ගන්න පුළුවන් object එකද. බලන්න some people ask more information. some people ask මොකද්ද ලක්වන්නේ more information. මේ තියෙන්නේ more කියන මේක object එකක්. මේක ගන්න පුළුවන්. හේතුව determiners එකක යෙදෙනවා නම් ඒක ගන්න පුළුවන් more information. ඊට පස්සේ article and the some වගේ article තියෙනවනේ. මම අර කියලා දුන්න article නෑ ඔයාලට කියලා දුන්නේ. ඔයාලට කියලා දෙනවා ඉස්සරහට article and the some. මෙන්න මේ වගේ පදයක් එක්ක ආවොත් ඒක ඔබ්ජෙක්ට් එකක් විතර ගන්න පුළුවන්. හේතුව ආටිකල් එකක් එක්ක යෙදෙන පදයක් ඔබ්ජෙක්ට්. they build a house and a house කියන්නේ මේක තමයි ඔබ්ජෙක්ට් එක. a house කියන සම්පූර්ණ එක. ඊට පස්සේ possessive adjectives my, our, your වගේ pronoun පාඩමේ කියලා දෙන්නම්. අන්න එතකොට pronoun වල තියෙන possessive adjective අයිතිහංග වල පද my, our, your කියලා. අන්න එතකොට ඔයාට my friend, the teachers advise my friend කියන එක ඔබ්ජෙක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. we selected the word as object, it must be a noun. හොඳට මතක තියාගන්න නාමපද කියන්නේ ඔබ්ජෙක්ට් එක කර්මපදයක් වෙන්න නම් ඒක අනිවාර්යයෙන්ම නාමපදයක් වෙන්න. අනිවාර්යයෙන්ම දැන් ඒකයි කාලපද ස්ථානපද නාමපද නෙමෙයිනේ. adjectives adverb පද කර්මපද නෙමෙයිනේ. ඒවා ගන්න බැරි හේතුව ඒවා නාමපද නෙමෙයිනේ. නාමපදයකටනේ ආටිකල් දාන්නේ, determiners දාන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඔයාට
ඔයාට කර්මපදයේ විදියට ගන්නේ නාම ඔයා කර්මපදයේ විදියට මොකක් හරි වචනයක් සිලෙක්ට් කරනවා නම් අර ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කර්මපද ස්ථානපද කියන අමතක කර දාලා ඒවා ඉන්නේ නැහැ කියලා මතක තියාගෙන ඒවා බලලා ඔයා කර්මපදයේ විදියට මොකක් හරි හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න එක අනිවාර්යයෙන්ම it must be noun එක නාම පදයක් විය යුතුමයි පුතා. ඒක තමයි කාරණේ. කර්මපදයක් වෙන්න නම් අනිවාර්යෙන්ම නාමපදයක් විය යුතුමයි. අනිවාර්යෙන් definitely it must be noun. අනිවාර්යෙන් නාමපදයක් වෙන්න. දැන් ඒක වෙන්න පුළුවන්. ඒක ගයාන් පුජ්‍යල නාමයක් වෙන්න පුළුවන්. information හරි ඒක information කියලා එහෙම නාමයක් වෙන්න පුළුවන්. friend යාළුවෝ dog සත් dog teacher ඒ කියන්නේ ඒක නාමපදයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් he she it we you they වගේ pronoun එකක් වෙන්නත් පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම කරන නාමපදයක් වෙන්න ඕනේ. දැන් පැහැදිලිද කාරණාව? නාමපදයක් අඳුරාගන්න එක කොහොමද ඇඩ්ජෙක්ටිව්ස් එක අඳුරාගන්නේ? දැන් කාලපද ස්ථානපද කර්මපද වෙන්නේත් නැහැ. ඇඩ්ජෙක්ටිව්ස් ඇඩ්වර්බ් වල කර්මපද වෙන්නේත් නැහැ. හරි. එතකොට ඉන්ට්‍රාන්සිටිව් ට්‍රාන්සිටිව් ભેදයක් තියෙනවා. ඉන්ට්‍රාන්සිටිව් verb කර්මපදයක් ඉන්ට්‍රාන්සිටිව් verb කර්මපදයක් නැහැ. ට්‍රාන්සිටිව් verb වල කර්මපදයක් එනවා. ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව්. ට්‍රාන්සිටිව් කියලා කියන්නේ කර්මපදයක් එනවා අනිවාර්යයෙන්. ඉන්ට්‍රාන්සිටිව් verb අර go come run වගේ ඒවට කර්මපදයක් එන්නේත් නැහැ. dream වගේ ඒවට. ඒතර අඳුරා ගන්න ගියාම මේක ලේසි කරන්නේ මේක වැදගත් කොටසක් මේක. හේතුව අපි පැසිව් වොයිස් නිර්මාණය කරන්න කලින් ලක්වන්නාව ලක්වන දේ මුලට ගන්න. ඒක අඳුරා ගන්න බෑ මුලින්ම. නැත්නම් වැඩි අවුල් යනවනේ. දන්නේ නැත්නම් කොහොමද ලක්වන්නාව ලක්වන දේ නම් ගන්නෙ අපිට අවුලක් හැදෙනවනේ මේක කොහොමද අඳුරාගන්නේ කියලා. ඒකට තමයි කියන්නේ ඩෙටර්මිනර්ස් එකක් ආවොත් ඒක ගන්න පුළුවන්. හරි ආටිකල් එකක් and the වගේ පදයක් එක්ක තිබුණොත් ඒක ගන්න පුළුවන්. අවබෝධය දාගෙන ඉන්න. එතකොට මේ සේරම ශිල්ප ටික දැම්මම ඔයාලට අවබෝධ වෙනවා වැඩි. සේරම අවබෝධ කරගන්නක මුලින්ම. ඉතින් possessive adjectives our your වගේ පදයක් ආවොත් ඒක අර intransitive transitive ભેදයෙන් බලලා තමයි ගන්න. sir ඊට පස්සේ word selected a word as object it must be ඒක අනිවාර්යෙන් නාම පදයක් විය යුතුමයි. ගයාන් information friend dogs teach he she it I we you they වගේ පදයක් වෙන්නම ඕන. හරි දැන් අහන්න බලන්න ප්‍රශ්න. අහන්න අපේ නම. sir මාව ලියුණා අර determine එකේ ඉඳන් කියලා දෙන්නක පොඩ්ඩක්. අනිත් අයට පැහැදිලිද වැඩි? තේරුණාද? අයිමත් යන්කො පස්සට. තේරුණාද? තේරුන්නේ නැද්ද නිකන්? තේරුන්නේ නැහැ ගතියක් ආවද? තේරුණාද පුතා වැඩි? ඒ කියන්නේ මේක විතර වැදගත්. පැහැදිලිද? කවිෂ පැහැදිලිද? ඒක තේරුම් නැති ගතියක් තියෙන තේරුම් නැද්ද ඇත්තටම මම මේ කියපු එක කියන්නේ ආයිමත් අහගන්න ස්ටෙප් 2 වලින් කිව්වේ අයිඩෙන්ටිෆයි ඔබ්ජෙක්ට් කර්මයනේ වාක්‍යයක් පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් බවට පත් කිරීමේ තිබිය යුතු මූලික ලක්ෂණය මොකද්ද පැසිව් වොයිස් එකක් හදන්න නම් කර්මපදයක් තියෙනවා ඒ කර්මපදේ හොයාගෙන යද්දි පුතා ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද වර්ග දෙකකට බෙදෙනවා හේතුව පැසිව් වොයිස් වාක්‍ය නිර්මාණය කිරීමේදී ලක්වන්නව ලක්වන දේ මුලට ගද්දී ඒ ක්‍රියා ඉංග්‍රීසි ඒ ගද්දිත් ඉංග්‍රීසි භාෂාව එමත් ක්‍රියාපද වර්ග දෙකකට බෙදෙනවා ඒ බෙදන්නේ transitive verb intransitive මොකද්ද transitive verb intransitive transitive කියලා කියන කර්මපදයක් ඉල්ලනවා ඉංග්‍රීසි භාෂාවේ දැන් ඔයාලට transitive intransitive තේරෙන්නේ නැත්තම් help cook blame වගේ ඒවා මේවට අදාළව අනිවාර්යයෙන්ම ඉල්ලනවා දැන් අපේ භාෂාවෙන් හිතුවොත් එම ඉල්ලන්නේ නැහැ ඒක අවුලක් තියෙනවා කරන්න දෙයක් මේක ඉංග්‍රීසි භාෂාවට අනුව හිතන්න ඕනේ එතකොට go run work sleep try rain think dance come think come dance dream වගේ ඒවට කර්මපද ඉල්ලන්නේ නැහැ මේවට අදාළව කවදාවත් පැසිව් වොයිස් කරන්න බෑ හේතුව පැසිව් වොයිස් කියලා කියන්නේම ලක්වන්නා වූ ලක්වන දේ මුලට ගෙන වාක්‍ය නිර්මාණය කිරීම නම් එහෙමනම් අපි කතා කරන්නේ මේවට අදාළ කර්මපදයක් ඉල්ලන්නේ නැත්නම් මේවා කොහොමද පැසිව් වොයිස් කරන්නේ ඒකනේ තියෙන අවුල පැහැදිලි කරගන්න වැඩි ඒක කොහොමද සර් හොයාගන්නේ ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් පුළුවන් නම් ඔක්ස්ෆර්ඩ් වගේ ඩික්ෂනරියක් තියෙනවා ඒකේ බලන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට පුළුවන් වාක්‍යයෙන් අහන්න ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කුමක්ද ලක්වන්නේ කවරෙද්ද කුමක්ද කියලා අහන්න. ඒ අහුවාම එනවා අදහස. I go to school කිව්වම කවරෙද්ද කුමක්ද ලක්වන්නේ go to school කිව්වම ලක්වන්නේ නැහැ ලක්වන්නේ නැහැ. හේතුව තමයි මෙතන තියෙන ක්‍රියාපදය අනිත් එක ඉන්නේ I go to school කිව්වම කවරෙක් ලක්වන්නේ යනවා කිව්වම ඔයා ගියා කියලා මොන කවුරු ලක්වනවද? නැහැ ලක්වන්නේ නැහැ. I help ගයාන් මම උදව් කරනවා ගයාන් කාටද උදව් කරන්නේ? අන්න. කවරෙද්ද කුමක්ද ලක්වන්නේ? අන්න ඉන්නේ ගයාන්. එතකොට තමයි ට්‍රාන්සිටිව්. එහෙම ගන්න පුළුවන් නැත්නම් ඔයාට ගිහිල්ලා ඔක්ස්ෆර්ඩ් වගේ හොඳ ඩික්ෂනරි එක බලමු. E T අකුරයි I අකුරයි ගහලා තිනවා ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් එකේ ભેදය ගහලා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා කාලපද ස්ථානපද කර්මපද වෙන්නේ නැත්නම් හොඳට මතක තියාගන්න.
හරි කාලපද ස්ථාන පද everyday yesterday tomorrow වගේ පද කර්මපද වෙන්නේත් නැහැ. ඊට පස්සේ කිව්වා adjectives adverb පද කර්මපද වෙන්නේත් නැහැ කියලා කිව්වා. adjectives adverb පද carefully beautifully sadly clever ඒවා කර්මපද වෙන්නේත් නැහැ. හරි he run fast he came here every day අන්න he came here every day අන්න මේ කාලපදේ adjectives එක විදිහට ගන්නවා මේ here මෙහි just every day ඒකත් කාලපදයක් මේක ස්ථාන පදයක්. ඊට පස්සේ මම කිව්වා ඔයාලට මේක අඳුරා ගන්න එපා. කොහොම අඳුරාගන්නේ ඒතර සර්? අඳුරාගන්නේ මෙහෙමයි. identify object correctly කොහොමද හරියටම අඳුරාගන්නේ ක්‍රියාපදයක් කියලා කිව්වම object එක හඳුනාගන්නේ ඔයාලට පුළුවන් වෙන්න ඕන determiners ඒක some any many වගේ determiners එකක් එක්ක නයි දෙන්නේ පුතා. අන්න ඒක ගන්න පුළුවන් අපට object එකක් විදිහට some people ask more information මේ තියෙන්නේ. ඊට පස්සේ article කියලා කිව්වහම and the some වගේ පදයක් එක්ක තියෙනවා නම් article එකක් එක නාම පදයක් තියෙනවා නම් ක්‍රියාවට පස්සේ ඒක බලන්න ඕන ඒක transitive intransitive ද මොකක්ද කියලා බලලා කාලපද ස්ථානක පදද බලලා ඊට පස්සේ බලන්න ආටිකල් එකක් එක දාලා and the නම් තියෙන්නේ අනිවාර්යෙන් ගන්න ඕන. ඊට පස්සේ possessive adjective my our you වගේ ආවොත් ඒක පුතා අනිවාර්යයෙන්ම the teacher advised my friend our you වගේ අයිතිහාගවර පදයක් ආවොත් possessive adjectives එකක් ආවොත් ඒ වෙලාවට passive voice විතර ගන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා ඔයාට හොඳම කාරණාව we selected a word as object it must be noun අනිවාර්යයෙන්ම අපි දැන් ඒක හරි අවබෝධ කරගන්න. ඉතින් හරි අල්ලා ගන්නකො වැඩි. අනිවාර්යයෙන්ම ඔබ්ජෙක්ට් එකක් විදිහට දැන් ඔයා මොකක් කරන අඳුර ගන්නවා නම් ඒක බලන්න නාම පදයක්ද කියලා. it must be noun අනිවාර්යයෙන්ම නාම පදයක් විය යුතුමයි. ඔහොම නෙවෙයි කොහොම කිව්වත් නාම පදයක් වෙන්න ඕනේ. ඒ නාම පදයේ ගයාන් information friend dog teacher he she I we you දේ වගේ pronoun එකක් වෙන්න පුළුවන්. සාමාන්‍ය pronoun හරි collective මොකක් හරි නාම පදයක් වෙන්න ඕනේ. හරි ඒ කියන්නේ පුජ්‍යල නාමයක් හරි මොකක් හරි දෙයක් හරි නාම පදයක් හරි මොකක් හරි නාම පදයක් වෙන්න ඕනේ. පැහැදිලිද මෙතනට? තේරුණාද? තේරුණා නම් අහන්න බලන්න දැන් මොනවාද? මෙතනට පැහැදිලිද? ඉන්නේ අවබෝධ වුණාද වැඩි? අවබෝධ වුණේ නැද්ද? තේරුණාද නැත්නම්? හරි සර් පැහැදිලි. තව කෙනෙක් කියන්න බලන්න. තේරුණා සර්. හරි ඊට පස්සේ පුතා දැන් අපි කිව්වනේ ඔව් අපි දැන් අවසානට කිව්වනේ පුතා දැන් selected a word as object it must be a noun කියලා. ඒක නාම පදයක් වෙන්න ඕන කියලා. ඒ නාම පදේ දැන් ඔයා හිතන්නකෝ ගයාන් information friend සුරේෂ් වගේ ඕනෑම එකක් පුද්ගල නාමයක් වෙන්න පුළුවන්. එහෙම ආවොත් ඒ නාම පදේ ගන්න පුළුවන් උනාට පුතා මේ he she it I we you දේ වගේ එකක් ආවොත් ලොකු කතාවක් දින අර ටීචර්ලා වාට උක්තානුක්තනගේ ලොකු කතාවක් උගන්වන්නේ මේක. මම උගන්වන්නේ උක්තානුක්ත කතාවක් නෙමෙයි. දැන් ඔයා නාම දැන් ඔයා adjectives එකක් විදියට දැන් ඔය අර ස්ථාන පද කාල පද කර්ම පද වෙන්නේත් නැහැ. transitive intransitive පද බලලා එහෙම ලොකු බලලා ඔයා දැන් නාම පදයක් වෙන්න ඕනත් කියලා නාම පද ඔළුවේ දාගෙන ඔයා දැන් ගන්නවා කියන්නකො මොකක් කර්මයක්. ඔයාට කර්ම පදයක් හම්බ වෙනවා කියන්නකො. ක්‍රියාවට පස්සේ කර්ම පදයක් හම්බ වෙනවා කියන්නකො. ඒ කර්ම පදය හොඳට මතක තියාගන්න ක්‍රියාවට පස්සේ එන්න ඕන අනිවාර්යෙන්ම. සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක ඊළඟට ක්‍රියාවට පස්සේ තියෙන එක තමයි අනිවාර්යයෙන්ම කර්ම පදය. ඊළඟට තියෙන පද නෙමෙයි පිටිපස්සේ තියෙන මොකක් හරි පදයක් ගන්න එක නෙමෙයි කර්ම පදය කියලා කියන්නේ. අර ටික අවබෝධ කරගෙන ක්‍රියාවට පස්සේ තියෙන එක. ඔයා දන්න සිල්ප ටික දාලා බලන්න. ඒක දාලා එන්නේ ඔයාට noun එකක් නම් ඒක තමයි කර්ම පදය. නාම පදයක් විය යුතුමයි. ඒ එන නාම පදේ පුතා එන්නේ ඔයාට he she I we you they any singular or plural noun එකක් නම් හොඳට මතක තියාගන්න. ඒක අනිවාර්යයෙන්ම he she it වගේ පදයක්. I we you they he she it pronoun එකක් නම් අන්න එතකොට පොඩි අවුලක් තියෙනවා. බලා ගන්නකො වැඩි. අවබෝධයෙන් අහන්න අවබෝධයෙන් අහනොත් තේරෙනවා. ඒක නිසා හොඳට අහන් ඉන්න තේරෙන්නේ නැත්නම් අහන්න. ඒකේ මෙහෙමයි. දැන් he she advised him every day කියලා කිව්වම he advised him. අය උපදේශ දෙනවා him ඔහුට every day එක දන්නවනේ. ඒක පැහැදිලි නෑ හැමෝටම. දැන් බලන්න දැන් ඔයාට දැන් ඔයා බලනවා මේක මොන කාලයේද කියලා. simple present tense. ඊට පස්සේ බලනවා දෙවෙනියට මොකද step එක. දැන් මේක passive voice වල ලියන්න දෙන්නේ ඔයාට. ඒ දුන්නාම ඔයා බලන්න ඕන මොකද්ද ක්‍රියාවට ලක්වන්නේ කවරෙද්ද කුමක්ද. අන්න එතකොට transitive ද intransitive ද බලලා කවරෙද්ද කුමක්ද ලක්වන්නේ කියලා. අහලා ඔයාට එනවා මොකද්ද කවරෙද්ද කුමක්ද ලක්වන්නේ. එතකොට එනවා මේ him කියලා මේ එන්නේ. him කියලා ආව ගමන් මොකද්ද මේ තියෙන්නේ. ඒක අනිවාර්යෙන් නාම පදයක් වෙන්න ඕන. බලන්න him I we you they he she it හරි ඕනෑම එක වචන බහුව වචන නාම පදයක් වෙන්න ඕන. අන්න එහෙම වෙන නාම පදය බලන්න ඔයාලා pronoun එකක් නම් එන්නේ. ඒක එන්නේ හැම වෙලාවෙම ක්‍රියාවට පස්සේ තියන්නේ. ඒ කියන්නේ subject pronoun එකක් නෙවෙයි තියෙන්නේ object pronoun එකක් ඉන්නේ. හේතුව තමයි ක්‍රියාවට පස්සේ ඒක ලක්වන්න object එකක් විදිහට තමයි දෙන්නේ. ඒ කියන්නේ object pronoun එකක් තමයි කියන්නේ. මම pronoun පාඩමේ කියලා දුන්නම තේරෙයි. අනිවාර්යයෙන්ම තියෙන්නේ
subject pronoun එකක් නෙමෙයි object pronoun එකක් තියෙන. pronoun එකක් තියෙන. ඒක pronoun එක ඒ pronoun එක අනිවාර්යයෙන්ම object pronoun එකක් තියෙන. අන්න ඒක පුතා ලියද්දි දැන් ඔයා හිතන්නකෝ she advise him every day. අය උපදෙස් දෙනවා ඔහුට හැමදාමනේ. ඔන්න ඔයාට හම්බුණා him කියන pronoun එක. ඒක දැන් ඔයාට මේක ලක්වන්නා හෝ ලක්වන දේ මුලට ගෙන වාක්‍ය නිර්මාණයකට passive voice කියන්නේ. අන්න හොඳට මතක තියාගන්න. ඔයාට එන්නේ pronoun එකක් නම් ඒක තියෙන්නේ object pronoun එකක් විදිහට. අන්න ඒ object pronoun එක subject pronoun එකක් කරලා ලියන්න ඕන. ලිව්වා කියලා අර්ථය ඔහුටම තමයි බලන්න කතාව. එතකොට මෙතන අර්ථය ඔහුටනේ. දැන් she advise him every day. අය උපදෙස් දෙනවා ඔහුට හැමදාම. ඔහුට කියන අර්ථයමයි එන්නේ. වෙනස මොකද්ද? වෙනස තමයි ඉංග්‍රීසි භාෂාවේ කවදාවත් මේ object pronoun එකක් වාක්‍ය මුල ලියන්නේ නැහැ. ඒක නිසා අපි subject pronoun එකක් කරලා ලියනවා ලිව්වා කියලා මෙතන අර්ථය මට ඔහුටම තමයි. ඒකයි අර ටීචර්ලා කියන්නේ උක්ත අනුක්ත වෙන අනුක්ත උක්ත වෙන ලොකු කතාවක් කියන්නේ ඕක. අර ඒක කියා ගන්න බැරි නිසා තමයි කියන්නේ. අපේ භාෂාවෙන් කලපන්න හදන්නේ. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපට දැන් අපි අර ශිල්ප ටික දාගෙන එද්දී අපට එන්නේ pronoun එකක් නම් object එක විදියට. ඒ object එක විදියට pronoun එක ඒක දැන් pronoun එකක් විදියට pronoun එකක් ආවම අපි passive voice වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද? නිර්මාණය කරන්නේ ලක්වන්නා හෝ ලක්වන දේ මුලට ගන්නනේ. ඒ ගද්දිය ඔයාලට pronoun එකක් නම් ආවේ. ඒ pronoun එක එපා ඉස්සරහට ගන්න. හේතුව එයානේ ලක්වන්නේ. ඒ ලක්වන කෙනා මුලට ගත්තාම ඒ ගද්දිය අපට object pronoun සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවරණු වාක්‍ය මුල ලියන්නේ නැහැ. ඒක අපි subject pronoun එකක් කරලා ලියනවා. අර්ථය ඔහුටම තමයි. ඊට පස්සේ සාද්දයක් ඔයා හිතන්නකෝ අපිට බයි දාලා ඔන්න ලියන්න පුළුවන් සබ්ජෙක්ට් එක ක්‍රියාව කරන්න. ඒ ලියද්දි මෙතන තියෙන she දැන් pronoun එකක් he she it වගේ ඕනෑම pronoun එකක් නම් ඒක තියෙන්නේ subject pronoun එකක් විදිහට. කවදාවත් subject pronoun වාක්‍යයේ පිටිපස්සෙන් මැදින් ලියන්නේ නැහැ. ඒවා ලියන්නේ වාක්‍යයේ මුලින් විතරයි. ඒක නිසා තමයි බයි දාලා ලියද්දි her වෙන්නේ. ඒක object pronoun එකක් කියන්නේ. හේතුව තමයි ඉංග්‍රීසි භාෂාවේ ඒ subject pronoun වාක්‍යයේ මුල විතරයි ලියන්නේ. ඒකයි තියෙන නීතිය. එයාලා එහෙම ලියන්නේ නැහැ. එයාලා ඒක ලියනවා නම් බයි දාලා her කියලා ඒක ඔබ්ජෙක්ට් එකක් කරගන්න. ඕක තමයි ඔය ටීචර්ලා උක්තේ අනුක්ත වෙන අනුක්ත උක්ත වෙන කාර්බාසන කරලා දුන්න ගමන් තේරෙන්නේ. ඒක එහෙම පාඩම් කරගන්න එපා ඔයාලා. ඔයා මෙහෙම පාඩම් කරගන්න. පළවෙනියටම කාලේ හඳුනා ගන්න. ඊට පස්සේ ඔයා බලන්න ඒක transitive intransitive අරක මේක ලොකු කතා දාලා adjective ද adverb ද කාලපද ස්ථාන පදද එහෙම බලලා ඔයාට එනවා නම් ඔයාට එහෙම බලලා ඔයාට එනවා නම් නාමපදයක් adjectives එක විදිහට object එක විදිහට එනවා නම් නාමපදයක් ඒක pronoun එකක් නා pronoun කියන පාඩම විතරයි මේක අවුල pronoun කියන එක අනිත් ඒවා අවුලන්නේ අනිත් නාමපද dog information ඒවා හැම ගන්න පුළුවන් හැබැයි pronoun එකක් ආවම මේක තියෙන්නේ object එකක් විදිහට object pronoun එකක් විදිහට තියෙන හේතුව වාක්‍යයේ මැද කවදාවත් subject pronoun එක ලියන්නේ නැහැ ඒකයි තියෙන අවුල ඒක අපි ඒක දැන් object එකනේ ඒක ලක්වන්නානේ මුලට ගන්නෙ ඒ ලක්වන්නා මුලට ගද්දි පුතා එන්න ඒක අපි කවදාවත් object pronoun එකක් ලියන්නේ නැහැ වාක්‍යෙම ඒක නිසා අපට සිද්ධ වෙනවා subject pronoun එක කරන්න එහෙම කරා කියලා අර්ථයේ meaning එකේ ඔහුටම තමයි පැහැදිලි කරගන්න වැඩේ දැන් මෙතන බලන්නකෝ she advise me every day අය හැමදාම උපදෙස් දෙනවා මට හැමදාම උපදෙස් දෙනවා මේ කියන්නේ දැන් මෙතන him කියන දාන තියෙන්නේ මම කියලා හිතන්නකෝ she advise me every day මේ කියන්නේ මටනේ මට උපදෙස් දෙනවා හැමදාම දැන් ඔයා බලද්දී කවරෙක් දුක් මද ලක්වන්නේ කාලපද ස්ථානපද කර්මපද වෙන්නේ නැහැ adjective adverb පද කර්මපද වෙන්නේ නැහැ කර්මපදයක් වෙන්න නාමපදයක් වෙන්න ඕන එහෙම අනිවාර්යෙන් passive voice කරන්න මේ object එකක් කියන කර්මපදයක් තියෙන්න ඕන ඒක transitive intransitive බලලා එහෙම බලලානේ එන්නේ ඒ බලලාම ඔයාට එන්නේ මී කියලා කියන්නකෝ pronoun එක මට කියලානේ අන්න ඒක දැන් ඔයා මී කියන එක දැන් ඒකනේ මී නම් ඔයාට හම්බුනේ ඒ මී එකනේ මුලට ගන්න ඕනේ හේතු ලක්වන්නනේ මුලට ගන්නේ ඒ ගද්දි පුතා මෙතන තියෙන්නේ මී නම් මී විදියට ලියන්න බෑ වාක්‍ය මුල හේතුව මී ලියන්නේ නැහැ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කවදාවත් වාක්‍ය මුල ලියන්නේ නැතම තමයි ඒක නිසා තමයි අපට සිද්ධ වෙන්නේ මී කියන එක අයි කියලා ලියන්න අයි කියලා ලිව්වා කියලා අර්ථය මටම තමයි ඒක නිසා තමයි අයි කියන්නේ හැම වෙලාවෙම මම වෙන්නේ නැත්තේ හේතුව මට වෙන්නත් පුළුවන් ඒක හොයාගන්න නම් මම දැන් කියලා දෙන්නම් verb list එක ඒක දුන්නාම තේරෙයි පැහැදිලිද කාරණා එතකොට මෙතන තියෙන්නේ pronoun එක subject pronoun එකක් විදිහට නම් තියෙන්නේ ඒක පුතා අපි ලියන්න ඕන object pronoun එකක් විදිහට හේතුව තමයි subject pronoun කවදාවත් මැද ලියන්නේ නැහැ වාක්‍ය පැහැදිලිද වැඩේ ඉතින් මම කියපු කාරණාව තේරුණාද ඔව් සර් ඔව් ඒක ඕක අවබෝධ ඕක තේරුම් නැත්නම් තමයි අර ඕක තේරුම් කරන්න බැරුව තමයි ගොඩක් අය දඟලන්නේ මේක අවබෝධයෙන් බැලුවා නැති දෙයක් නෑනේ දැන් ඔයා අර සිල්පටික දාගෙන එද්දී ඔයාට එන්නේ ඒ වෙලාවට එන්නේ pronoun එකක් නම් ඒක object එකක් විදිහින් තියෙන අනිවාර්යයෙන්ම හේතුව subject pronoun කවදාවත් වාක්‍යෙ මැද ලියන්නේ නෑනේ ඒක පැහැදිලි නෑ මොකටම
අන්න ඒක අපි මුලට අරන් ලියන්න බෑ පුතා. වාක්‍යයක කර්මපදයේ මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීමනේ. ඒක ඔබ්ජෙක්ට් එකක් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් නම් තියෙන්නේ ප්‍රොනවුන් එකක් නම් තියෙන්නේ. ඒක අපිට ඔබ්ජෙක්ට් එකක් විදිහට අනිවාර්යෙන් හම්බ වෙන්නේ. ඒ අනිවාර්යෙන් හම්බ වෙන එක අපි වාක්‍ය මුලට අරන් ලියන්න ඕනේ. ලියද්දී ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් සාමාන්‍ය වාක්‍ය මුල ලියන්නේ නැහැ. ඒක නිසා තමයි අපි සබ්ජෙක්ට් එක කරන්නේ. කරා කියලා අර්ථේ ඔහුටම තමයි. හේතුව අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ. ඔහු වුණා කියලා අර්ථයේ වෙනසක් වෙන්නේ. ඒක හී කියලා ලියන්න. ඒ ලිව්වා කියලා මොකක්වත් නැහැ අදාළ නැහැ. ඒක ලියලා තියන්න. ඒක තමයි විදිය. මේකම තමයි මේකෙන් කියන්නේ. දැන් මෙතන එතකොට මොකද්ද මේකේ අර්ථය? he is advised by her every day. එතකොට මට උපදෙස් දෙනවා. ඔහුට උපදෙස් දෙනවා. ඇය විසින් කියලා එනවා. ඒක මම කියලා දෙන්නම්. දැනටම ඔයාලට මෙතන අවබෝධ කරගන්න තියෙන කාරණාව තමයි ඔයා transitive intransitive පද බලලා කාලපද ස්ථාන පද කර්මපද වෙන්නේ නැහැ කියලා අවබෝධ කරගෙන adjective සඩ්ඩව පද කර්මපද වෙන්නේ නැහැ කියලා අඳුරාගෙන කර්මපදයක් අඳුරාගන්න කොහොමද අඳුරාගෙන ඒක අනිවාර්යෙන් නාම පදයක් වෙන්න ඕනක අඳුරාගෙන එහෙම කරගෙන ඇවිල්ලා ඔයාට හම්බ වෙන්නේ pronoun එකක් නම් කර්මපදයේ විදිහට එන්නේ ඔයාට pronoun එකක් නම් ඒක අනිවාර්යෙන් තියෙන object pronoun එකක් විදිහට ඒකනේ මුලට ගන්න ඕන. ඒ ලියද්දි ඔය අනිවාර්යයෙන්ම පුතා ඒක subject pronoun එකක් විදිහට ලියන්නම ඕන. හේතුව තමයි subject pronoun එක කරන්න ඕනේ. හේතුව object pronoun වාක්‍යයේ මුල ලියන්නේ නැහැ. ඒකයි අවුල. නැත්තම් අවුලක් නෑ ගත්තට. එහෙම ගත්තා කියලා අර්ථයේ වෙනසක් නෑම තමයි. ඒක නිසා තමයි මෙතන I තිබුණත් මම වෙන්නේ නැත්තේ. හේතුව දැන් මෙතන තියෙන්නේ me නම් මේක me she advise me නේ. ඒතර me පදේනේ මේකනේ ලක්වන්නේ කවරෙකුමද ලක්වන්නේ me මමනේ ලක්වන්නේ. ඒතර මම ගන්න බෑ මුලට. ඒ ගත්තාම මේක me කී විදියට ලියන්න බෑ. ඒක I විදියට තමයි ලියන්නේ. හේතුව තමයි ඒක තමයි විදිය සිස්ටම් එක. සුද්ධා කරන්නේ ඒ විදියට. ඒ නිසා ඔයාටත් ඒ විදියට කරන්න වෙනවා. එතකොට he is advised by her every day. ඊට පස්සේ ඔයාට subject එක විදියට ඉන්නේ pronoun එකක් නම් ඒක බයි දාලා ලියන්න වුණොත් ඔයාට ඕනේ වුණොත් ඒක ලියද්දී ඒක object එකක් කරලා ලියන්න හේතුව subject pronoun කවදාවත් වාක්‍යයේ මැද අවසානයේ ලියන්නේ නැහැ. ඒක ලියන්නේ වාක්‍යයේ මුල විතරයි. ඒ හින්දා හොඳට මතක තියාගන්න subject pronoun object pronoun කියලා වර්ග දෙකක් තියෙනවා. මම කියලා දෙන්නම් pronoun පාඩමේ. ඒතකොට ඔයාට හොඳට තේරෙයි. දැනට මතක තියාගන්න. ඔයාට pronoun එකක් නම් එන්නේ වාක්‍යයේ කර්මපදයේ විදියට ඔයා අර ශිල්ප ටික දාගෙන ඉද්දී. ඒක pronoun එකක් නම් විදියට ආවේ. ඒ pronoun එක පුතා මුලට ගන්න එපා. ඒ ගද්දී ඒක subject pronoun එකක් කරලා ලියන්න ඕනේ. ඇයි එහෙම ලියන්නේ? ඉංග්‍රීසි භාෂාවේ object pronoun වාක්‍යයේ මුල ලියන්නේ නැහැ. ඒක නිසා subject pronoun එකක් කරලා ලිව්වා කියලා අර්ථයේ වෙනසක් වෙන්නේ නෑම තමයි. him කියන්නේ ඔහුටම තමයි. he කියන්නේත් දැන් එතන මොකද්ද? ඔහුටම තමයි. ඇයි එහෙම ඔහුට වෙන්නේ කොහොමද? ඇයි පුතා මෙතන තියෙන ඔබ්ජෙක්ට් එකනේ අපි මෙතන සබ්ජෙක්ට් එක කරලා ලිව්වේ. මේකනේ ගන්නේ අපි. ඒක ගත්තා කියලා අර්ථය වෙනසක් වෙන්නේ නැහැ කියලා මම පැහැදිලිව කිව්වේ. ඒක නිසා තමයි ඒක ඔහුට වෙන්නේ. ඒකයි කියන්නේ I තිබ්බොත් සබ්ජෙක්ට් එක I විදිහට තිබ්බොත් ඒක බයි දාලා මේ විදිහට යනවා. මේ පදේ නම් ඔයාලට තියෙන්නේ ඒක I විදිහට එන්නේ. ඔයාට ඔබ්ජෙක්ට් එක විදිහට අස් නම් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් මම කියලා දුන්නාම තේරෙයි. දැන් ඔක ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කියන එක මොකක්ද කියලා පැහැදිලි නැති නිසා ඔය අවුල තියෙන්නේ. අස් කියන්නේ අස් එක නම් තියෙන්නේ අස් එක සබ්ජෙක්ට් එක විදිහට ලියන්න එපා. මුලට ලියන්න එපා වාක්‍ය මුලට ගන්න එපා. ඒක අද්දි V වෙනවා. V උනා කියලා අර්ථය අපටම තමයි. U කියන්නේත් එහෙම. U කියන්නේ U නේ. U කියන එක Uම තමයි. හේතුව එතකොට අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. him කියන්නේ දැන් him නම් ඔයාට ආවේ දැන් him නේ ආවේ. him කියන එක වාක්‍යය මුලට නම් ලියනකොට කර්මපදයේ විදිහට ගත්ත ගමන් ඒක he කියලා ලියන්න ලිව්වා කියලා අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. එහෙම වෙන්නේ නැහැ. her කියන එක ඔයාට එන්නේ අනිවාර්යයෙන්ම ඔබ්ජෙක්ට් එක විදිහට her කියන එක තමයි එන්නේ. ඒ ආවොත් ඔයා ඒක වාක්‍යය මුලට ගද්දී she කියලා ලියන්නේ ලිව්වා කියලා අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ. අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ. අර්ථයේ වෙනසක් වෙන්නේ නැහැ කියලා දෙන්න මනසේ තැම්පත් කරගන්න. එහෙම තැම්පත් කරගත්තොත් ඔයාට මේක ආයි කවදාවත් ජීවිතේට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේක හරියටම අල්ලා ගත්තොත් ඉංග්‍රීසි කියන nothing නේ. මේක අවබෝධ මේක පැහැදිලි කරගන්න. දැන් children කියලා හිතන්නකෝ. ඔයාට ආවේ children. දැන් children කියන එක මුලට ගත්තා කියලා children ක කකුලක් අතපයක් කැඩෙන්නේ නැහැ නේ. ඒක ඒ විදිහටම ගන්න. pronoun වල තමයි අවුල තියෙන්නේ. හේතුව තමයි අනිවාර්යෙන් pronoun එකක් object කර්මපදයක් විදිහට වෙනවා. ඒක තියෙන්නේ object pronoun එකක් විදිහට. ඒක අපි මුලට අරන් ලියද්දි ඒක මුල ලියන්න බෑ object pronoun. ඒක නිසා තමයි subject කරන්නේ. එහෙම ලිව්වා කියලා අර්ථයේ වෙනසක් නෑම තමයි. අර්ථයේ තියෙන විදිහමයි. ඔහුටම තමයි. මෙතන මටම තමයි. ඇයටම තමයි. her තිබ්බොත් ඇයටම තමයි. she තිබ්බොත් ඇයටම තමයි. her තිබ්බොත් ඇයටම තමයි. you තිබ්බොත් ඔයාටම තමයි. them තිබ්බොත් ඔවුන්ටම තමයි. you us තිබ්බොත් අපටම තමයි. පැහැදිලිද? අහන්න බලන්න මොන හරි මේකේ තේරුම් නැති තරක් තියෙනවා සර් කොහොමද එහෙම උනේ කියලා. හරිද පුතා? පැහැදිලි නැද්ද? තේරුම් නැද්ද මම කියපු කාරණාව? ඒ කියන්නේ මේක වැදගත්ම පොයින්ට් එක. ඒ කියන්නේ ඔයාට දැන්
ඔව් ඔයාලට ශිල්ප ටික දාන්න ඇවිත් පුතා බලද්දි මේකේ ඉන්නේ සබ්ජෙක්ට් එක ප්‍රොනවුන් එකක් නම් ඔයාලට ඔබ්ජෙක්ට් එකේ තියෙන කර්මපදේ විදිහට. ඒක එන්නේ අනිවාර්යෙන් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් විදිහට ඔයාලට තේරෙයි ඉංග්‍රීසි භාෂාවෙ ඉද්දි. අනිවාර්යෙන් ඔබ්ජෙක්ට් එක. හේතුව සබ්ජෙක්ට් ප්‍රොනවුන් ලියන්නේ මුල විතරයි වාක්‍ය. ඒක ඔබ්ජෙක්ට් එකක් විදිහට ලියද්දි. ඒක අපිට ඔබ්ජෙක්ට් එක මේක මුලට ගන්න එපා පුතා. ඒ ගද්දි ඊට පස්සේ ආයෙ කතාවක් තියෙනවා ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කවදාවත් මුල ලියන්නේ නැහැ වාක්‍ය. ඒක නිසා අපි ඒක සිද්ධ වෙනවා සබ්ජෙක්ට් එකක් කරන්න. සබ්ජෙක්ට් එකක් කරා කියලා අර්ථේ වෙනසක් වෙන්නේ නෑ ඔහුටම තමයි. දැන් මෙතන මට තිබ්බ මටම තමයි. අයි කියලා ලිව්වට අයි කියන්නේ මට. හොයාගන්න නම් මම කියලා දෙන්නම්. දැනට පැහැදිලිද ඔයාට? ඔයාට පැහැදිලි වෙන්න මෙච්චරයි පැහැදිලි වෙන්න ඕන මේකේ. ඔයාට ප්‍රොනවුන් එකක් විතර ප්‍රොනවුන් ඔයාට ඔබ්ජෙක්ට් එක විතර ප්‍රොනවුන් එකක් ආව නම් ඒක අනිවාර්යෙන් එන්නේ ඔබ්ජෙක්ට් එක විදියට. ඒ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක විතර ලියන්න ඕන අනිවාර්යෙන්. අයි වාක්‍ය මුලට ගන්න එපා. ඒ ලියද්දි සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් කරන්න ඒ කරා කියලා අර්ථය වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට එන්නේ සබ්ජෙක්ට් එක විදියට එන්නේ ප්‍රොනවුන් එකක් නම් ඒක අපි බයි දාලා ලියන්න ඕනි නම් ඔයාට ලියන්න පුළුවන්. ඒ ලියද්දි පුතා සබ්ජෙක්ට් ප්‍රොනවුන් කවදාවත් වාක්‍යයේ පිටිපස්සේ ලියන්නේ නැහැ. මැද ලියන්නේ නැහැ. ඒක ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් කරලා ලියන්න පුළුවන් බයි දාලා. පැහැදිලිද? මට නම් පැහැදිලි. ඔව් තව කෙනෙක් පැහැදිලි කියන්න. තව කෙනෙක් කියන්න බලන්න. තව එක්කෙනෙක්. පැහැදිලි සර්. හරි. එහෙමයි. ඊට පස්සේ අපි යන් පැහැදිලි. ඔව් දැන් පැහැදිලි මුලින්ම කාලය අඳුරා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා පුතා. කර්මපදය කියන්නේ මොකක්ද කියලා අඳුරන්න. හේතුව තමයි ලක්වන්නා වූ ලක්වන දේ මුලටගෙන වාක්‍ය නිර්මාණය කිරීම පැසිව් වොයිස් නම් ලක්වන්නා හොයාගන්න එපා. ඒකට අදාළ ටික තමයි කිව්වේ. ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ කර්මපදයක් ඉල්ලන්නේවත් තියෙනවා. කර්මපදයක් ඉල්ලන්නේ නැතිවත් තියෙනවා. කර්මපදයක් ඉල්ලන්නේ නැතිව කවදාවත් පැසිව් වොයිස් කරන්නත් බෑ. ඊට පස්සේ කාලපද ස්ථානපද වේ නම් ඒවා කර්මපද කරන්නත් බෑ. ඒවා කර්මපද විදිහට හඳුනාගන්නෙත් නෑ. කාලපද ස්ථානපද ඇඩ්ජෙක්ටිව්ස් ඇඩ්වර්බ් පද කර්මපද වෙන්නේ නෑ. කර්මපදයක් වෙන්න නම් අනිවාර්යෙන් නාම පදයක් වෙන්න ඕනේ. ඒකට ඩෙටර්මිනර්ස් එකක් වගේ දෙනවම කර්මපදයක් විතර සාමාන්‍ය අවබෝධ කරගන්න කිව්වේ. ඩෙටර්මිනර්ස් එකක් වගේ මේ කර්මපදයක් විතර අඳුරාගන්නේ කොහොමද අපි කියලා. අපට ලේසි වෙන්න බෑ මේක. දැන් මම ඌවා උගන්වලා නැතිවද කවුරුත්. මම සර් නම් මට ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් නිසා තමයි ඌවා දාලා තියෙන්නේ. ඔයාට වැඩි පැහැදිලිනේ. නැත්තම් ඔච්චර ගැඹුරට කියලා උගන්වන්න ඕනේ. මට මේක ඉතාලම සරල විදිහට කියලා දෙන්න ඕනේ. හේතුව මේක හැමදාම තේරෙන්නේ නැත්තේ ඕකයි. මට අපිට ධර්ම වචන දාලා ඉගන්නුවට වඩා මේක සරලව තරම් දැන් පටන් ගත්තොත් තමයි කොට දාන්න පුළුවන්. ඒක නිසා ওই නාම පදය යන්න දාවොත් ඒක ඇඩ්ජෙක්ටිව්ස් එක විදිහට ගන්න පුළුවන්. ඒවා මම ඔයාලට උගන්වන්න ඕනේ නිසා දාලා තින්නේ. ඔයාලට පැහැදිලිව ලේසි කරගන්න වැඩි. ඊට පස්සේ අවයුව වගේ අර පොසිටිව් ඇඩ්ජෙක්ටිව්ස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන් ඒක නාම පදයක් එන්න ඕනේ. ඒ නාම පදේ නම් ඒ නාම පදේ ඔයාට එන්නේ I you they he she වගේ ප්‍රොනවුන් එකක් එන්න පුළුවන්. dogs tilden සුරේෂ් සමීර වගේ ඕනනම් මේක පුජ්‍යල නාමයක් හරි නාම පදයක් වෙනවා. අනිවාර්යෙන් නාම පදයක් වෙනවා. ඒ නාම පදේ ඔයාට ප්‍රොනවුන් එකක් නම් එන්නේ පුතා. අනිවාර්යෙන් ඒ ප්‍රොනවුන් එක එන්නේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක්. දැන් ඔයාට ආවා කියන්නකො ප්‍රොනවුන් එකක් කර්මපදේ හොයාගෙන නැද්දි ප්‍රොනවුන් එකක් ආවා කියලා. ඒ ප්‍රොනවුන් එක ඒ ප්‍රොනවුන් එක අපි ලියන්න බෑ. ඒකයි මුලට ගන්නෙ. ඒ කර්මපදේ ඉන්නේ ප්‍රොනවුන් එක. ඒක මුලට අරන් වාක්‍ය නිර්මාණය කරද්දි. ඒක නිසා තමයි අර අපි him he වෙන්නේ. ඒ හේතුව මුල ලියන්න බෑ කියලා කියනවා ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක. ඒක අනිවාර්යෙන් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් විදිහට තියෙන්නේ. ඔයාට කර්මපදේ හඳුනා හොයාගෙන යද්දී ඔයාට එන්නේ ප්‍රොනවුන් එකක් නම් ඒක අනිවාර්යයෙන්ම තියෙන්නේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක විදිහට. අන්න ඒ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මුලට ගන්න. කර්මයේ මුලට ගෙන වාක්‍ය නිර්මාණය කිරීමනේ. ඒ කර්මයේ ගද්දි කවදාවත් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් ලියන්න බෑ වාක්‍ය මුල. ඒක නිසා අපට සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් කරන්න සිද්ධ වෙනවා. එහෙම කළා කියලා අර්ථය වෙනසක් වෙන්නේ නෑම තමයි. ඌම තමයි මතක තියාගන්න. නෑ. හේතුව තමයි ලක්වන්නා ගත්තා කියලා අර්ථය වෙනසක් වෙන්නේ. අපට මේක ඔබ්ජෙක්ට් එක මුල ලියන්න ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මුල ලියන්න බැරි නිසා විතරයි සබ්ජෙක්ට් එකක් කරන්නේ. එහෙම කරා කියලා තමයි අර්ථය වෙනසක් වෙන්නේ. ඕක තමයි ඔය තීතලා. උක්ත අනුක්ත වෙන අනුක්ත උක්ත වෙනවා කියලා ලොකු කතාවක් කියලා ඊට පස්සේ ඕක පැහැදිලි කරගන්න බැරුව තමයි දාගන්නේ. ඕක පැහැදිලි නැතිව තමයි පැසිව් වොයිස් කියන පාඩම පට්ට අමාරු කියලා තියෙන්නේ. ඕක පැහැදිලි කරගන්න ඕක මහ ලොකු අමාරු නෑ. ඔයාට එන්නේ ප්‍රොනවුන් එකක් නම් ඒක අනිවාර්යෙන් ඔබ්ජෙක්ට් එකක් විදිහට එන්නේ. ඒක මුලින් ලියන්න ඕන සබ්ජෙක්ට් එකක් විදිහට. හේතුව ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් කවදාවත් වාක්‍ය මුල ලියන්න බෑ. එහෙම ලිව්වා කියලා අර්ථය වෙනසක් වෙන්නේ නෑ කියලා මතක තියාගන්න. ඕන ප්‍රොනවුන් එකක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ සබ්ජෙක්ට් එක විදිහට එන්න ඔයාට ප්‍රොනවුන් එකක් නම් ඒක අපිට පිටිපස්සේ බයි දාලා ලියන්න පුළුවන්. ඕන්න ලියන්න පුළුවන්. හරිද? ඒ ලියද්දි ඔයාට ඒක සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකකද ලියන්න බෑ. ඒක නිසා තමයි her කියලා ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක කරන්නේ. ඒක නිසා තමයි දෙපැත්ත මාරු වෙන්නේ. හරි ඔක තමයි ඔබ්ජෙක්ට් එක හඳුනා ගැනීම දෙවෙනි ස්ටෙප් එක විදිහට මට කර්මපදේ හඳුනා ගැනීම කියන කතාව ඒකට ආවම ඔයාලට කියලා දෙන්න තියෙනවා. දැන් අපි යනවා ඊළඟට අපි යනවා මේකේ දැන් ඔය කර්මපද දෙවෙනි ස්ටෙප් එක දැන් තුන්වෙනි ස්ටෙප් එකට යනවා.
තුන්වෙනියට කරන්න ඕනේ මොකක්ද දන්නවද? පළවෙනියටම කාලය හඳුනාගත්තා, දෙවෙනියට කර්මපදය හඳුනාගත්තා. ඊට පස්සේ අපි ගන්න කර්මපදයට අනුව තමයි ක්‍රියාව තියන්නේ. Step 3 selecting the correct verb form according to the given table. මම දැන් ටේබල් එකක් දෙනවා. අන්න ඒ ටේබල් එකට අනුව තමයි තියන්නේ. According to the object selecting the suitable verb. හොඳට මතක තියාගන්න අපි ගන්න කර්මපදයට අනුව තමයි තියන්නේ. මුල් වාක්‍යයට අනුව නෙමෙයි තියන්නේ. අපි දැන් කර්මපදයක pronoun එකක් හරි adjective අපි pronoun එකක් හරි මොකක් හරි නාම පදයක් ගන්නවා කියන්නකෝ. adjective සද්ද පද කර්මපද වෙන්නෙත් නැහැ. කාලපද ස්ථාන පද කර්මපද වෙන්නෙත් නැහැ. transitive intransitive බලලා කර්මපදයක් හඳුනාගෙන ඒක මුලට ගන්නවානේ. ඒ ගත්තාම මේ ගන්න කර්මපදයට අනුව තමයි තියන්නේ. හොඳට මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් කර්මපදයේ ඒ ගන්න කර්මපදයට අනුව තමයි තියන්නේ. ඒක am is taught, was taught, am is been taught, was been taught, has have been taught, has taught, has been taught, had been taught, will shall have been taught කියලා තියෙනවා. මම ඒවා කියලා දෙන්නම්. ඒක ගැන හිතන්න එපා. ඔයාට මෙතන අවබෝධ කරගන්න ඕන අනිවාර්යයෙන්ම කර්මපදයට අනුව තමයි ඔබ්ජෙක්ට් එක තියන්නේ. ඒ තියද්දි පුතා මෙන්න මේ පැසිව් වොයිස් වාක්‍ය නිර්මාණය කරන ඒක වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල මොන කාලේ වුණත් ක්‍රියාව පදයේ තියන්න ඕන. ක්‍රියාව තියන්න ඕන. ක්‍රියාවේ past participle කියන verb form එක. present verb form එක past verb form එක නෙමෙයි. past participle කියන verb form එක තමයි තියන්න ඕන. හොඳට මතක තියාගන්න. passive voice එක වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල මොන කාලේ වුණත් passive voice එකක් නම් අනිවාර්යයෙන් මේක තියන්න ඕන. past participle කියන verb form එක. ඒක තියද්දී මම අර කිව්වේ past participle verb form එක කතා කරද්දී active voice වල නම් has have එක තියෙනවා කියලා. passive voice වල නම් am, is, was, will be, been කියන be verb එක කොටස් දෙක යොදා ගන්නකෝ. අන්න ඒක තමයි දැන් ඔය කියලා දෙන්නේ. මේ තියෙන්නේ active voice වල නම් has have එක තියන්න ඕන. passive voice වල නම් am, is, was, will be, been කියන එකත් එක්ක තමයි හැම වෙලාවෙම passive voice වාක්‍ය නිර්මාණය කරන හැමම අවස්ථාවක ඒක වර්තමාන කාල, අතීත කාල ප්‍රශ්නයක් වුණත් මොක වුණත් ඔයාට සිද්ධ වෙනවා past participle verb form එක පාවිච්චි කරන්න මේ passive voice වාක්‍ය නිර්මාණය කරන්න. පොඩ්ඩක් අවබෝධ කරගන්න වැඩි. passive voice වාක්‍ය නිර්මාණය කරද්දී භාවිතා කරන්නේම ක්‍රියාවේ past participle ස්වරූපේ විතරමයි. ඊට පස්සේ අවසාන step විදිහට step 4 විදිහට තියෙනවා if you want to express subject, if you want to add on නම් ප්‍රකාශ කරන්න subject එක after adding by you can express subject. මෙහෙමයි ඔයාට හැම වෙලාවෙම මේ subject එක ක්‍රියාව කරන්න passive voice වාක්‍ය නිර්මාණය කරන හැම වෙලාවෙම ක්‍රියාව කරන්න දියන්න ඕනේ නැහැ. ක්‍රියාව කරන්න ඉන්නවා නම් ඔයාට passive voice වලින් කියන්න පුළුවන් එක passive voice කරන්න වාක්‍යයක් හරි දුන්නොත් ඔයාට ඒ කියන්නේ ක්‍රියාව කරන්න ලියන්න පුළුවන් නම් ඒ වෙලාවට පුතා බයි දාලා ලියන්න ඕන නම් ලියන්න. නැත්තම් නොලිය හිටියත් ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද? දැන් බලන්නකෝ. I am forgotten අන්න මාව අමතක කරනවා by her අය විසින්. අන්න ඔයාට ඕන නම් by කියලා දාලා ලියන්න පුළුවන්. her නැත්තම් I am forgotten කියලා ලිව්වොත් ඔයාට exam එක උන ලකුණු හම්බුනේ. ඔයාට exam එකට ගියා ලකුණු හම්බුනේ. ඒක ගැටලුවක් නෑ. he is advised by you. ඔයාට by ඕන ලියන්න පුළුවන් නැත්තම් නොලිය හිටින්නත් ඕන. ඔයාට අවශ්‍ය නම් if you want to express ඔයාට අවශ්‍ය නම් විතරයි. subject after ප්‍රකාශ කරන්න subject එක ප්‍රකාශ කරන්න ඕන නම් after adding by adding එකතු කිරීම පසු you can express subject by දාලා ලියන්න පුළුවන්. ඕන නම් නැත්තම් නිකන් ඉන්න පුළුවන්. ඒක by දාලා ලියන එක ඒකනේ අනිවාර්ය නෑ. හැබැයි මේවා අනිවාර්යයි. this necessary අනිවාර්ය මේ ටික. මේ එතකොට පැහැදිලි කරගන්න ඕන කාරණා ටික ඔය ටික. දැන් ආයෙමත් කියනවා මුලින්ම කාලය හඳුනා ගන්න. ඊට පස්සේ කර්මපදය හඳුනා ගන්න. ඒකට අර ප්‍රොනවුන් එකක් ආවම මොකක්ද වෙන්නේ? ඒ ටික හොඳට අවබෝධ කරගන්න. ඊට පස්සේ ක්‍රියාව තියන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාව තියද්දිත් පුතා අනිවාර්යයෙන් අපි ගන්න කර්මපදයට අනුව තමයි තියන්නේ. ඒක වචනද බහුවචනද බලලා ස්ත්‍රී පුරුෂ ඒක වචනද බහුවචනද එහෙම බලලා එහෙම ඒක සබ්ජෙක්ට් එක දැන් අපි ගන්නවනේ ඔබ්ජෙක්ට් එක විදිහට ප්‍රොනවුන් එක. ඒකනේ අපි මුලින් ලියන්නේ. ඒක ප්‍රොනවුන් එකක් නම් අපි ගන්නවනේ IVU දෙ. එන්නේ IVU දෙයට අනුව තමයි තියන්නේ. මුදර මතක තියාගන්න ඒක IVU දෙ වෙනවනේ. අයි සබ්ජෙක්ට් ප්‍රොනවුන් එක දිනේ ලියන්නේ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක හඳුනාගෙන අපි ඒක ලියද්දි සබ්ජෙක්ට් එක ප්‍රොනවුන් එක දිලිවම I ගත්තම දැන් මේ තිබ්බොත් I යට අනුව තමයි තියන්නේ. I නේ වෙන්නේ. I am තමයි තියන්නේ. මෙතන තියෙන්නේ him නම් අර්ථන him නේ තිබ්බේ. he is තමයි ලියන්නේ. ඒක ඒක අපි ගන්න ඔබ්ජෙක්ට් එකට අනුව තමයි ක්‍රියාව තියන්න ඕනේ. ඒක තමයි මතක තියාගන්න. ඊට පස්සේ ආයෙ මතක තියාගන්න ඕන passive voice වාක්‍ය නිර්මාණය කිරීමේදී ක්‍රියාවේ කෙලින්ම තියන්නේ past participle කියන verb form එක විතරමයි. අර මම කිව්වේ past එකයි past participle වල නිර්මාණය කිරීමේදී ක්‍රමවේද දෙකක් තියෙනවා කියලා. කටපාඩම් කරන්න ඕන. ඉදි දාලා හදනවා නීති පාඩම් කරලා ඒක දාන්න ඕන. ඊට පස්සේ ආයෙ මේ past participle active voice වල යොදා ගන්නවා නම් has have එක දාන්න. මේක මම කියලා දුන්නා present perfect වාක්‍ය වල. මේකේ ආවේ කොහොමද? මේකේ ආවේ
am is have also will be been කියන passive voice verb form එක යොදාගන්නේ passive voice verb form එකේ past participle verb form එක තමයි යොදාගන්නේ am is have also will be පැහැදිලිද කාරණාව ඊට පස්සේ ඔයාට ඕනනම් subject එක දාලා ඔයාට ඕනනම් by දාලා subject එක ප්‍රකාශ කරන්න පුළුවන් නැත්නම් නොලිය හිටියත් ගැටලුවක් නෑ මෙතනට පැහැදිලිද ඔය හැදුවා දැන් passive voice වලට මූලික අඩි දාලාම දැම්මයි කියන්නේ passive voice එක හදන්නේ කොහොමද කියන රටාව තමයි කියන්නේ step by passive voice කියන verb පාඩමට දැන් තමයි ආවේ දැන් තමයි passive voice උගන්වන්නේ මෙතනට පැහැදිලිද අවබෝධ වුණාද කරන්න ඕන ටික ඔව් සර් තව කවුරුහරි කියන්න බලන්න පැහැදිලි සර්. හැමෝටම පැහැදිලිද පැහැදිලිද? ඔව් තව එක්කෙනෙක් දෙන්න කියන නැතනම් පැහැදිලිද කියන අවබෝධ වුණාද මේක තේරුම් නැතුව පැහැදිලි කියලා ඉස්සරහින් තේරුම් ගන්න. ඒකයි මේ අහන්නේ. අර ට්‍රාන්ස්ලේටින් කතාව පැහැදිලිද? ඒක පොඩ්ඩක් පැහැදිලි නැති ගතිය එක්කයි අර ටික පාඩම් කරගන්නකො. තව කෙනෙක් කියන බලන්න පැහැදිලිද ඔයාලට? පැහැදිලි සර්. හරි ඊට පස්සේ පුතා මෙහෙමයි. ඊට පස්සේ දැන් මම කියන්නේ according to the object selecting the suitable word අන්න according to කියන්නේ ඔයා ඔබ්ජෙක්ට් එකට අනුව තමයි ක්‍රියාව තියන්නේ. ඒක තියද්දි මම දැන් ටේබල් එකක් පෙන්නනවා. අන්න ඒ ටේබල් එකට අනුව තමයි තියන්නේ. හොඳට මතක තියාගන්න කාරණාව. අන්න ඒ ටේබල් එකට මෙන්න මේ ටේබල් එකට අනුව තමයි තියන්නේ. දැන් අර ඔය active passive කියන ටේබල් එක මෙන්න මේක හරියටම උඩ දාගන්න පුළුවන් නම් ඔයාට මුළු ඉංග්‍රීසි භාෂාවේ active passive කියන සේරම පුළුවන්. හරි active voice කියන එකේ දැන් වහන්න. මේ අර මිස්සා කතා කිව්වේ මේ passive voice නිර්මාණය කරද්දී අන්න මිස්සා ඒක පොඩ්ඩක් කියන්නකෝ. හරි කියන්න. හරි එතකොට දෙවෙනි දැන් පැහැදිලි කාලය අඳුරගත්තා මුලින්ම. ඊට පස්සේ කර්මය අඳුරගත්තා. ඊට පස්සේ ක්‍රියාව තියන්න ඕන තුන්වෙනියට. ක්‍රියාව තියද්දි මං කිව්වා ගන්න කර්මපදයට අනුව තමයි තියන්න ඕනේ. ඒ තියද්දි පුතා මං දෙනවා කිව්වා ටේබල් එක මෙන්න මේ ටේබල් එකට අනුව තමයි තියන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම passive voice ලියද්දි past participle කියන verb form එකෙන් තමයි තියන්නේ. past participle කියන verb form එක. හරිද? ඊට පස්සේ ඔයාට by දාලා ඕනනම් subject එක ලියන්න පුළුවන් කියලා කිව්වා. අවසානට ඒක. ඕනනම් ලියන්න නැත්නම් නොලියට ගැටලුවක්. එතකොට දැන් මට මෙතන කියන්න simple present tense කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා. simple past tense කියන්නේ කරා කළා කරපු දේ කළා. simple future tense කරාවි කරන්න. හරිද? present continuous කියන්නේ කර ඉන්නවා හෝ අනාගතේ ස්ථිරව කරා. ඒක අදාළයි. past continuous කියන්නේ කර හිටියා. future continuous කියලා කියන්නේ කර ඉඳීවි. present perfect tense කියලා කියන්නේ කරමින් කරලා තියෙනවා. past perfect කියලා කියන්නේ කරලා තිබුණා. future perfect කියන්නේ කරලා තියේවි. present perfect continuous tense කියන්නේ කරමින් ඉඳලා තියෙනවා. past perfect continuous කියන්නේ කරමින් ඉඳලා තිබුණා. future perfect continuous කියන්නේ කරමින් ඉඳලා තියෙයි. ඔන්න ඔහොම තමයි. ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් වෙන්න ඕන මේකේ අර සිංහලෙන් අර්ථ පැහැදිලි කරන්න. ඊට පස්සේ මේ ටේබල් එකට එන්න active voice එක. active voice කියන්නේ මොකද්ද පුතා? teach. ඇයි මෙහෙම දෙකක් තියෙන්නේ? මම ආයි මෙතන උගන්වන්න ඕනද? නෑ දන්නවා simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කරනවා. ක්‍රියාව කරන බහුවචන නම් ක්‍රියාපදේ base form එකකින් තියෙනවා. ඉතින් කෙලින්ම past simple හදාගද්දි කෙලින්ම ක්‍රියාවේ past form එක ගන්නවා. simple future හදාගද්දි will shall එක ක්‍රියාවේ base form එක ගන්නවා. present continuous එක am is එක teaching ගන්නවා. past continuous was were teaching ගන්නවා. future tense කියන්නේ will shall be teaching ගන්නවා. will shall be future continuous will shall be එක ing ස්වරූපේ. ඊට පස්සේ present perfect has have taught and has have එක past participle ගන්නවා. past perfect එක had එක past participle ගන්නවා. future එක will shall have එක past participle ගන්නවා. ඊට පස්සේ present perfect continuous has have been teaching, past perfect continuous had been teaching, future perfect continuous will shall have been teaching කියලා මෙන්න මේ ටේබල් එක සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. හරි එතකොට මේ ටේබල් එකෙන් ඔය හැම වෙලාවෙම ක්‍රියාපදයක් තෝරනවා නම් මේ ටේබල් එකෙන් ක්‍රියාපදයක් තෝරනවා පුතා අනිවාර්යයෙන්ම ක්‍රියාව කරන්න මූලික කරගෙන ඉන්න ඕනේ. ක්‍රියාව කරන්නේ ඉන්නම ඕනේ. මේකෙන් කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරන simple present tense ගන්නකො. simple present tense ගත්තොත් ඒකෙන් කියන්නේ සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා තමයි මෙන්න මේ ටේබල් එකෙන් ගත්තොත් ක්‍රියාව කරන්න මුලටගෙන වාක්‍ය නිර්මාණය කරනවා. ඊට පස්සේ යනවා passive voice verb form එකට. මෙන්න මේ passive voice verb form එක කියන එකට ආවම පුතා මේකෙන් තියෙනවා නම් ඔය ක්‍රියාවක් මෙන්න මේ පැත්තෙන් තියෙනවා නම් ක්‍රියාවක් අනිවාර්යයෙන්ම ලක්වන්නා වූ ලක්ෂණ දින්න ඕනේ. මේකෙමුත් කියන්නේ passive voice verb form ඒ ටේබල් එකෙමුත් කියන්නේම
මේ ඇක්ටිව් වොයිස් වලින් කියන කතාවමයි. හොඳට මතක තියාගන්න. වෙනස මොකද්ද? වෙනස කරන්නා ලක්වන්න. දැන් දෙක තියෙන්නේ කාටද කියලා ඇහුවොත් එම ටේබල් දෙකක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඒ ටේබල් දෙක මොකද්ද කියලා ඇහුවොත් එම ඔයාට පුළුවන් වෙන්න ඕන. එකක් ක්‍රියාව කරන්නා මුලට ගත්තාම ලක්වන්න මුලට ගත්තා. කොහොම තේරෙන්නේ නැත්තම් ඔයා තිලක වර්ධනේ ගිහින් තියනවානේ. ගිහින් නැති අය දැන් කැලණි කැම්පස් එකේ නම් කැලණි කැම්පස් එකේ වගේ නම් අනිවාර්යයෙන්ම ඕක රින්ග් යනවා තමයි. කැලණි කැම්පස් ආව තිලක වර්ධනේ යනවා. ඔහොම නෙමෙයි කොහොම කරත් යනවා. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් යවනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොළඹ ඉන්නවා නම් අනිවාර්යයෙන් යනවා. ඒ ගියාම බලන්න පුතා ඒකේ ටේබල් ඒකේ ෆ්ලෝ දෙකක් තියෙනවා. එක ෆ්ලෝ එකක් ගෑනු අනිත් එක පිරිමි. ඇයි එහෙම තියෙන්නේ? තියෙන්නේ ගෑනු අයගේ දී පැත්තේ තියෙන පිරිමි අයගේ දී පැත්තේ තියෙන්නේ. ගෑනු අයගේ පැත්තට පිරිමි අය රින් ගන්නෙත් නෑ, පිරිමි අයගේ පැත්තට ගෑනු රින් ගන්නෙත් නෑ. දෙක දැන් ගෑනු අයගේ රෙදි පිරිමි අය අඳින්නෙත් නෑ, පිරිමි අයගේ රෙදි ගෑනු අය අඳින්නෙත් නෑ. එයාලා අය අඳින විදිය. දැන් අපි කවදාවත් අහන්නේ නෑනේ ගෑනු කෙනෙක් මල් ගවුමක් අඳන් ආවා කියලා අපි අයියෝ මල් ගවුමක් අඳන් ආවේ. පොඩ හිරට අඳන් අපි අහන්නේ අයියෝ හිරට ඒ අය අඳින විදිය. ඒ ගෑනු අය අඳින විදිය. අයියෝ එතන පලාගෙන ඉන්නේ. අපි අහන්නේ නෑ අයියෝ පලාගත්තේ කියලා. ඒක යා පලාගෙන අඳින විදිය. හැබැයි පොල්ලෙක් සරමක් අඳන් ආවා කියලා අපි අහනවාද අයියෝ සරම දිගට ඇන්දේ පොඩ්ඩක් කොටට අඳින්න අපි එහෙම කියනවාද නෑ එයා අඳින විදිය. ඒ වගේ තමයි ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා කියන්නේ verb form එක ගත්තාම teach කියලා ඇයි මෙහෙම teach උනේ දැන් අර පුතා වගේ am මිස්සා එක am මිස්සා ටෝත් ගන්නෑ ඒක එයා හදන විදිය I එක am ගන්න he seat එක is ගන්න we you දෙක ආ ගන්න ඒක එක past participle දාන්න ඒක තමයි විදිය. ඒක දෙකක් තියෙන කාටද ටේබල් දෙකක් තියෙන්නේ කරන්නත් ලක්වන්න. එතකොට පැහැදිලි කරගන්න ඕනේ මෙහෙම active voice මොකද්ද teach taught will shall teach am is are teaching was are teaching will shall be teaching has have taught had taught will shall have been taught has have been teaching had been teaching will shall have been teaching අන්න ඒකම ඒ වගේම ටේබල් එකක් තියෙනවා මෙන්න මේ පැත්තේ passive voice බලන්න am is are taught am දැන් ලක්වන්න නම් ගන්නේ am is are taught present වර්තමාන කාලයෙන් ගන්න simple present වාක්‍ය නිර්මාණය කිරීමෙන් am is are දැන් අවුලක් තියෙනවා ඇයි සර් am is එන්නේ am simple present වාක්‍ය නිර්මාණය am is ගන්න බෑ ඒ active voice ක්‍රියාව කරන්න මුලට ගත්තම විතරයි passive voice හදන්නේ am is එක past participle එක ඇයි මේ am is එක past participle දාන්නේ දාන්නේද කියලා අහන්න එපා මම දන්නෙත් නෑ ඒක තමයි විදිය ඒක තමයි සිස්ටම් එක එතකොට am is කාටද I එක am he seat එක is you දෙක ඒක පැහැදිලි කරගන්න ඕන මුලින්ම I නම් තියෙන්නේ I එක am එක past participle ඒකනේ කිව්වේ I am given money I am given අන්න past participle given money එවිට මට හැමදාම සල්ලි දෙන්න. එතකොට මේ පැත්තෙන් ගන්න හැම වෙලාවෙම ලක්වන්නයි නන මේ පැත්තෙන් ගන්න ක්‍රියාව කරන්න නම් දෙකෙන්ම කියන්නේ පුතා. එකම කතාව තමයි simple percentage ගත්තොත්. teach am is a taught කිව්වා teach am is එක past participle teach taught නේ taught කිව්වා කියන්නේ සිම්පල් පර්සන්ට් සාමාන්‍ය කරා පුරුද්දක් වශයෙන් කරනවා තමයි එහෙනම් සර් දෙකම මොකටද දෙකෙන්ම කියන්නේ එකම නම් දෙකක් තියෙන්නේ පුතා මම ඒක කියලා දෙන්න පස්සට දැනට මතක තියාගන්න ක්‍රියාව කරන්න ගත්තොත් ඇක්ටිව් වොයිස් verb form එකෙන් ගන්න ඕන ක්‍රියාව ලක්වන්න ගත්තොත් ලක්වන්න පැත්තෙන් පැසිව් වොයිස් verb form එකෙන් ගන්න ඕන ඒක තමයි කාරණේ දැන් පැහැදිලි කරනවා දැන් අහගන්න උදාරයි සංග්‍රහය දෙන්නම අහගන්න හොඳට අහගන්න වැඩේ කාරණාව teach am is a taught කෙලින්ම past simple was එක past participle දාන්න ඕන ක්‍රියාවේ will shall teach will shall be taught am is are teaching am is are being taught was were teaching was were being taught will shall be teaching දන්නවනේ will shall be teaching will කාට shall කාටද පැහැදින්නේ අන්න no passive ඒකට passive එකක් නැහැ continuous future continuous කියන එකට passive voice රටාවක් ඇත්තෙත් නැහැ ඒකට තියෙන්නේ කීයද බලන්නකෝ has have taught has have been කියලා කිතරයිද has have taught has have been taught ලක්වන්න ගත්තම මොකක්ද කරන්න ඕන has have එකට been කියලා කඩි කරන්න has have been taught had taught had been taught will shall have taught will shall have been taught යන්නේ present future perfect ම තමයි ඊට පස්සේ has have been teaching no passive එකට passive එකක් ගත්තෙත් නෑ had been teaching no passive will shall have been teaching no passive දැන් මේක පැහැදිලි අවබෝධ කරගන්න පුළුවන් නම් ගේමක්ම නෑ ඉංග්‍රීසි භාෂාව මේකේ බලන්න go කියන ක්‍රියාපදේ ගන්නකො go goes ඇයි go goes දෙකක් උනේ දන්නවා simple present වාක්‍ය active voice ක්‍රියාව කරන්න මුලට ගත්තාම මේක වචන බහුවචන ભેදයක් තියෙනවා ඒක නිසා තමයි go goes උනේ ඊට පස්සේ ලක්වන්න නම් ඉන්නේ am is gone go when gone නේ am is gone ඕනම ක්‍රියාපදයක් දාන්න පුළුවන් මේ ලිස්ට් එකේ කෙලින්ම when was gone අතීත කාලේ උනා කියලා වර්තමාන කාලේ උනා කියලා ක්‍රියාවේ past participle verb form එක විතරයි තියෙන්නේ passive voice වාක්‍ය නිර්මාණය කියන්නේ ඒකත් මතක තියාගන්න හරි හොඳට මතක තියාගන්න කාරණා ටික මම මේ කියන කතාව එතකොට මෙහෙම ටේබල් දෙකක් තියෙන්නේ කාටද කියලා හෙවොත් එම ක්‍රියාව කරන්නට වම් පැත්තේ ටේබල් එක ඇක්ටිව් වොයිස් verb form එක teach කියන්නේ ක්‍රියාව කරන්න
ලක්වන්නා ඉන්නවා නම් වර්තමාන කාලේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් නම් am is අටෝ දැන් ඔයා am is එක past participle එකක් දැක්කොත් කොහේ හරි ඒක අනිවාර්යයෙන්ම ලක්වන්නා ඉන්නේ කියලා මතක තියාගන්න. ඒක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සාමාන්‍ය කරන පුරුද්දක් වශයෙන් අර්ථයේ වෙනසක් නැහැ. අර්ථය අපි කියන කතාවමයි. වෙනස මොකක්ද දන්නවද? ක්‍රියාව කරන්න හිටියොත් මේ පැත්තෙන් ගන්නවා ලක්වන්න හිටියොත් මේ පැත්තෙන් ගන්නවා. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕන. ක්‍රියාව කරන්න ලක්වන්නා කියන අඳුර ගන්න පුළුවන් වෙනවනේ කියන්නේ. ඒක නිසා තමයි මම අතන ලක්වන්නා කොහොමද අඳුරගන්නේ කියලා කියලා දුන්නේ. ලක්වන්නා නම් ඔයාලට ගන්නේ ඒ වෙලාවට මේ පැත්තේ ලිස්ට් එකෙන් තියන්නම ඕන. හරි කාරණාව පැහැදිලි කරගන්න ඉතාම වැදගත්. එතකොට teach am is taught was taught will shall teach will shall be taught am is teaching am is being කැලලක් වෙනවා. being එක past participle being b e i n g දැන් මෙතන b මෙතන being ing කියලා කියන්නේ මෙතන being කියලා කියන්නේ පුතා අර b double e n නෙමෙයි මෙතන තියෙන්නේ b e i n g being ing මේකෙන් කන්ටිනියුස් කරලා පෙන්නනවා. ඒකයි past participle දාන්නේ. am is teaching am is being taught was teaching was being taught ඒකත් අර b e i n g being taught was teaching no passive will shall teaching no passive has have taught has have been taught ඒ being එක පුතා අර මේ being එක නෙමෙයි මෙතන තියෙන්නේ b double e n being taught hari had taught had been taught will shall have been taught has have been teaching no passive had been teaching no passive will shall have been teaching no passive උදාහරණ පොඩ්ඩක් ඔයාලට තමයි තේරෙන්නේ උදාහරණ රංගනට තමයි තේරෙන්නේ නැත්තේ කියන්නේ මේක ඔයාලට පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ ඒක නිසා හොඳට අහගන්න ඒකයි මම අර කියන්නේ been කියලා දෙකක් තියෙනවා has have been එක ගන්න පුතා අර b double e n හරි අතන දැන් continuous එකේ been කියලා ගන්නවා ඒ been ගන්නේ b e i n g been taught දැන් පැහැදිලි කාරණාව මෙහෙම ටේබල් දෙකක් තියෙන්නේ මොකද්ද? දැන් ඔයා හිතන්නකෝ ඔයා පරිප්පු කාලා තියෙනවනේ. සරලම කතාව පරිප්පු කාලා තියෙන පරිප්පු හදන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? පරිප්පු මැල්ලුමට හදන්න පුළුවන් පරිප්පු හොද්දට හදන්න පුළුවන්. දැන් ඔයාලා හැවුවොත් සර් මම පරිප්පු මැල්ලුම කාලා නැහැ නේ. ඔය ගොඩක් අය පරිප්පු මැල්ලුම කාලා නැහැ. හැබැයි මම කාලා තියෙන පරිප්පු මැල්ලුම. පට්ට රසයි ඒ කියන්නේ හැමෝම කාලා නැහැ. හැබැයි හොද්ද පරිප්පුවදී හැමෝම කාලා තියෙනවා. හොදි නම් හැමෝම කාලා තියෙනවනේ. අන්න ඔයාලා හැමෝම දන්නවා ඇක්ටිව් වොයිස් කියන verb form එක. පරිප්පු හොදි දන්නවා හොදි යනගත්තට සම්බල කාලා තියෙන ගොඩක් අය වැඩි ප්‍රමාණයක් කාලා එයාලා දන්නේ නැහැ. අන්න ඒක නිසා අදින් පස්සේ කාලා බලන්නකො පට්ට රසයි හරියට අවබෝධ කරගෙන කෑවොත් තමයි තේරෙන්නේ. හොඳට මතක තියාගන්න හැමෝම දන්න හොදි කෑවට පරිප්පු සම්බල කන්නේ ගොඩක් අය අඩුයි. ඒක හොඳට හරියටම කාගත්තොත් පට්ට රසයි. ඒ වගේ තමයි මෙන්න මේකෙත් ඇක්ටිව් ඉංග්‍රීසි භාෂාවේ S දෙකක් තියෙනවා. ඒ S දෙක තමයි ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස්. මේ දෙක හරියට අරගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ කොට දාගන්න පුළුවන්. ඒකේ මෙහෙමයි. මේකෙන් මෙහෙම මතක තියාගන්න ඕන. simple present tense, simple past tense, simple future tense කියන tenses වලින් කියන්නේ සාමාන්‍ය කරන පුරුද්දක් වශයෙන් කරනවා කරාවි කරන්නම් කියන කතාවමයි. හරි? ඒක දැන් active passive දෙකෙන්ම කියන්නේ එකම කතාවමයි. වෙනස තමයි කරන්නා මුලට ගත්තොත් teach ලක්වන්නා ගත්තොත් am is taught teach am is taught teach am is taught teach am is taught taught was taught කියන්නේ අයි taught ගත්තේ අයි අපි දන්නවනේ ක්‍රියාවේ කෙලින්ම බේස් ක්‍රියාවේ පාස් ෆෝම් එක ගන්න අතීත කාල වාක්‍ය හදාගත්තී සිම්පල් පාස්ට් ටෙන්ස් වල ඇක්ටිව් වොයිස් වලදී ඒක නිසා තමයි taught ගත්තේ පැසිව් ලක්වන්න නම් ඉන්නේ පුතා අනිවාර්යෙන් was එක taught පාස් පාටිසිපල් තමයි ගන්න අතීත කාලේ ඒකෙමුත් කියන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කලාම තමයි වෙනස් තමයි ලක්වන්න මුල ඉන්නේ ඊට will shall teach will shall be taught will shall be taught am is teaching am is being taught am is teaching am is being taught was teaching was being taught will shall be teaching no passive has have taught has have been taught had been taught will shall have been taught and been කියලා විතරයි දෙන්නේ has have been teaching no passive had been teaching no passive will shall have been teaching no passive පැහැදිලිද ඔයාලට simple active passive දෙකෙන්ම කියන්නේ එකම කතාව simple present tense වලින් කියනවා නම් සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා තමයි ඊනම් සර් දෙකක් තියෙන්නේ ක්‍රියාව කරන්න ගත්තොත් වම් පැත්තේ තීරුවෙන් ගන්න ඕන ක්‍රියාව ලක්වන්න ගත්තොත් දකුණු පැත්තේ තීරුවෙන් ගන්න ඕන කියලා පැහැදිලි කරගෙන මතක තියාගන්න මෙහෙම teach am is taught was taught will shall be taught am is teaching am is being taught was teaching was being taught will shall be teaching no passive and no passive ඒකට අනාගත අර්ථෙත් නැහැ continuous එකේ අනාගත අර්ථෙත් passive ගන්න නැහැ ඒතකොට සර් කියන්නේ කොහොමද ඒක කියන්නේ නැහැ කියන්න බෑ දැන් ඒතකොට සිංහල භාෂාවෙන් ඉංජු කියන එක සිද්දකට කියන්න පුළුවන්ද මචං මෙන්න මේක තමයි ඉංජු කියලා කියන්නේ බෑනේ ඒක සිංහල භාෂාව විතරයි තියෙන්නේ ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාවෙත් කියන්න බැරිව තියෙනවා දැන් අපට පුළුවන් ඉංග්‍රීසි භාෂාව මචං ඉංජු කියන බල්ලට ඉංජු කියන කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ පුළුවන් නම් කියලා පෙන්නන්න කියන්න බෑ එහෙම
ඒ වගේ තමයි භාෂාවන්නේ මේක. කියන්න බැරි වතන කියන්න බැරි නම් අදාළ කරන්නත් එපා. හරි බැරි නම් හරි සර අවුලන්න බෑ. ඒක කියන්න යන්නෙත් නෑ අපි. එච්චරයි. has have taught has have been taught. had taught had been taught. will shall have taught will shall have been taught. hari has have been teaching no pasu had been teaching no pasu will shall have been teaching no pasu. බලන්නකෝ වෙන ක්‍රියාපදයක්. go goes am is a gone. go goes am is a gone. go goes ai go goes දෙකක් තියෙන්නේ. active voice වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුව වචන ભેදයක් තියෙනවා. ඒකටයි ගන්න. මෙතන නම් කෙලින්ම අවුලන්නේ I එක am ගන්න he she is ගන්න view දෙක ආ ගන්න කෙලින්ම gone. teach am is a gone. teach am is a go goes am is a gone. පැහැදිලිද කාරණාව? teach am is a teach am is a taught නේ. ඒ වගේම go goes am is a gone. went was gone and went was gone. will shall go will shall be gone. will shall go will shall be gone. be කැලක් කරින will shall be gone. am is a going am is a been gone. am is a been gone. was going was been gone. going නෙමෙයි gone නේ. we shall be teaching no pasu has have gone had been has have been gone had been gone will shall have been gone will shall have gone will shall have been gone has have been going no passive had been going no passive will shall have been gone no passive. එතකොට passive voice නෑ. අති present continuous tense past continuous tense future continuous tense කියන ඒවාට නෑ. present perfect continuous tense කියන එකට passive voice නෑ. past perfect continuous කියන එකට passive voice නෑ. future perfect continuous කියන එකට passive voice නෑ. ඊට පස්සේ ආයෙ passive voice නෑ. future continuous tense වලටත් නෑ. එතකොට passive voice රටා කීයද තියෙන්නේ? 8යි තියෙන්නේ. මෙතන 3යි මෙතන 2යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේකත් එක 8යි. 8යි තියෙන්නේ. 8යි තියෙන්නේ මේ 8යි මෙතන 12යි ඔක්කොම තියෙන්නේ කීයද? 8යි 12යි කීයද? 20යිනේ. ඔය 20 තමයි බලා ගන්න. ඒකේ 20මුත් 19යි තියෙන්නේ. මේක භාවිතා වෙන්නෙත් නෑ. හරි පැහැදිලි කරගන්න ඕනම ක්‍රියාපද දාන්න බලන්න මෙතන come comes අයි come comes උනේ ක්‍රියාව කරන්න ඒක වචන ක්‍රියාපද වෙනස් කරනවා ඒ වෙනස් කරන නිසා තමයි comes උනේ come comes am is a come අයි come came come නේ ඒක පාඩම් කරගන්න ඕනේ come came come අන්න come comes am is a come came was to come will shall come will shall be came come will shall be come ආයිමත් come am is a coming am is a been come was coming was been come will shall be coming no passive has have come has have been come had been come will shall have been come has have been coming no passive had been coming no passive will shall have been coming no passive. තව ක්‍රියාපදයක් දාමුකෝ eat ගමුකෝ eat eats am is a ate eat ate eaten eat ate eaten eat ate eaten am eat eaten am is a eaten am is a eaten eaten past participle eaten was for eaten will shall eaten will shall be ate eaten will shall be eaten am is a eaten am is a been eaten will shall was for eaten was for been eaten will shall be eaten no passive has have eaten has have been eaten had eaten had been eaten will shall have been eaten will shall have been eaten has have been eaten no passive had been eaten no passive will shall have been eaten no passive. පැහැදිලිද කතාව? දැන් ඔයාට කරන් තියෙන්නේ මෙච්චර. මේකේ කියන්න තියෙන කාරණාව තමයි simple present tenses ටික මුලින්ම අවබෝධ කරගන්න. ඒකේ simple present tense කියන්නේ සාමාන්‍යයෙන් කරන පුරුද්දක් වශයෙන් කරනවා. simple past tense කියන්නේ කරා කළා. simple future tense කියන්නේ කරાવી කරන්නම්. present continuous කියන්නේ කර කර ඉන්නවා හෝ අනාගතයේ ස්ථිරව කරනවා. past continuous කියන්නේ කර කර හිටියා. future continuous කියන්නේ කර කර ඉඳීවි. present perfect කියන්නේ කරලා තියෙනවා. past perfect කියන්නේ කරලා තිබුණා. future perfect කියන්නේ කරලා තියේවි. present perfect continuous කියන්නේ කරමින් ඉඳලා තියෙනවා. past perfect continuous කියන්නේ කරමින් ඉඳලා තිබුණා. future perfect continuous කියන්නේ කරමින් ඉඳලා තියේවි කියලා මුලින්ම සිංහලෙන් අවබෝධ කරගන්න. ඊට පස්සේ active voice verb form එක teach එහෙම උනේ simple present tense teach taught will shall teach past එකේ will taught future එකේ will shall teach කියලා එහෙම මතක තියාගන්න. ඊට පස්සේ active passive කියලා දෙකක් තියෙනවා. දෙකෙන්ම කියන්නේ එකම කතාව. එහෙනම් දෙකක් තියෙන්නේ මොකටද? ක්‍රියාව කරන්න ඉන්නවා නම් active voice form එකෙන් ගත්තා. ලක්වන්න යන passive voice form එකෙන් ගත්තා. ඒකේ කාලය බලලා ඒක වචන බහුවචන බලලා එහෙම තියන්න ඕන. ඒක වචන බහුවචන බලන්න ඕන. ඊට පස්සේ කාලය බලන්න ඕන.
ඒක වර්තමාන කාලද කර ඉන්නවා නම් කර ඉන්නවා දැන් ඔයා හිතන්න කර ඉන්නවා ලක්වන්න ගත්තා කියලා. ඒ වෙලාවට am is a been taught ගන්න. am is a been එක past participle එක ගන්න. හොඳට මතක තියාගන්න past participle එක ගන්න. එතකොට එහෙම තමයි මතක දැන් past participle එක කියන්න නැතුව මම ඔයාට teach කියන ක්‍රියාපදේ දාලා දෙකේ පැහැදිලි කරනවා. ඔයාට ඕනම ක්‍රියාපදයක් දාන්න පුළුවන් කියන අවබෝධ කරගන්න. බලන්න teach am is a taught was a taught will shall teach will shall be taught. Am is a teaching, am is a being taught, was a teaching, was a being taught, will shall be teaching, no passive, has have taught, has have been taught, had been taught, will shall have been taught, has have been teaching, no passive, had been teaching, no passive, will shall have been teaching, no passive. I must, go, goes, am is a gone, when, was a gone, will shall go, will shall be gone, am is a going, am is a been gone, was a going, was a been gone. Will shall be going, no passive, has have been gone, had been gone, will shall have been gone, has have been going, no passive, had been going, no passive, will shall have been going, no passive. හරිද? හොඳට මතක තියාගන්න. give gives අන්න දෙනවනේ give gives දෙනවා give gives ඒ දෙකක් උනේ simple present tense එහෙමයි give gives am is a given gave will shall be given will shall was were given you gives am is a given hari am is a given gave was were given will shall be given am is a given am is a being given was were being given will shall be given no passive has have been given had been given will shall have been given will shall have given will shall have been given has have been given no passive had been given no passive will shall have been given no passive කියලා මේක අවබෝධයෙන්ම දාන්න ඕන කතාව තමයි පැහැදිලි කරන්නේ මේ දෙක මේකෙන් කියන්නේ simple present tense එක කියන්නේ සාමාන්‍ය කර පුරුද්දාකර්ෂණ කරන active voice verb form එකෙන් කියන්නේ ඒකම තමයි passive voice කියන්නේ ඒකම තමයි දෙකෙන්ම කියන්නේ එකම කතාවමයි පුතා වෙනස තමයි කරන්න ආයියොත් මේ පැත්තෙන් ගන්න ලක්වන්නට මේ පැත්තෙන් ගන්න ඇයි මෙහෙම ගන්නෙ ඇයි සර් am is එක දාන්නේ ඒක තමයි සිස්ටම් එක දාන්නේ කියලා අහන්න එපා ඒක තමයි අපි ගෑනු අය අඳින්නේ කියලා අහන්නේ නැහැ ගෑනු අය අඳින විදියට ඒ යාලා අඳින විදිය අපි අහන්නෙත් නැහැනේ ඒ වගේ තමයි මේකෙත් එහෙම තමයි මේ පැත්ත teach ඇයි එහෙම දාන්නේ සර් ඇයි මෙතන am is එක දැම්මේ දාන්නේ ඒක තමයි විදිය ඒක තමයි සිස්ටම් එක මේ පැත්තෙන් දැම්ම ගමන් ක්‍රියාව ලක්වන්න ඉන්නේ මේ පැත්තෙන් දැම්ම ගමන් ක්‍රියාව කරන්න ඉන්නේ දකුණු පැත්තෙන් දැම්ම ගමන් teach දැම්මාම ක්‍රියාව කරන්න ඉන්නේ am is given දැම්ම ගමන් ක්‍රියාව ලක්වන්න ඉන්නේ කියලා පැහැදිලි කරගන්න ඕන ඔයාලට මේ ටේබල් එකේ simple present tense simple past tense simple future tense කියන්නේ අපි සාමාන්‍ය කරන පුරුද්දාකර්ෂණ කරනවා කරාවි කරන්නම් කියන එක පැහැදිලිද මුලින්ම ඊට පස්සේ ක්‍රියාව කරන්න ඉන්න නම් මේ පැත්තෙන් වම් පැත්තෙන් ගන්න ඕන teach පැත්තෙන් ගන්න ඕන ක්‍රියාව ලක්වන්න වෙනවා නම් am is taught කියන පැත්තෙන් ගන්න ඕන කියලා පැහැදිලිද හොඳට පැහැදිලි සර්. අව කවුරු හරි ඉන්නවද? පැහැදිලි සර් thank you සර් අතරම මේ රාගෙනකන් අපිට කියලා දුන්නට මම කොහොම හරි මේක කොට දා ගන්නවා thank you sir. ඔව් හදා ගන්න ඕන උදාහරණ මේක තේරුම් ගත්තොත් කොට දාන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව. එකෙන්ම කොට දාන්න පුළුවන් රංගන. ඒ කියන්නේ මේක තමයි සිස්ටම් එක. මේක හරියට මල්ලා ගත්තොත් ඔයාට ලක්වන්න ගත්තොත් ඒක සිම්පල් පර්සන්ටේජ් නම් ලක්වන්න නයිනවට පැහැදිලි ලක්වන්න ඉන්නේ කියලා. ඒලාට සිම්පල් පර්සන්ටේජ් එක කියන්න ඕන ඒක ලක්වන්න අයි නම් යම් ගන්න හී නම් ඊ නම් හී සීට් නම් ඊස් ගන්න view දෙක ආගන ලියන්න ක්‍රියාවේ past form එක. එතකොට හරි. ඕනෑම වාක්‍යයක් හදන්න පුළුවන්. මේක හරියටම දාගත්තොත් ඕනෑම දැන් ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද ගන්නකො ඔය තියෙන සේරම මේ ලිස්ට් එකේ තියෙනවා. හරියටම ගලුවොත් ගේමක් ගහන්න පුළුවන් සුප්‍රීද. තව කවුරු හරි කියනවා පැහැදිලිද අත්තර මේක මේ සිස්ටම් එක අල්ලාගත්තොත් ගොඩ දා ගන්න පුළුවන් කියලා හිතෙන්නත් දැන් මේක දැක්කොත් ඔයාලට පොතක දැක්කොත් පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් දැක්කොත් මම කියලා දෙන්නම්. අයි කියන්නේ මම නෙවෙයි මට මාව මගේ වෙන්න. ඒවා මම කියලා දෙන්නම් ඉස්සරහට. දැනට මෙතන මතක තියාගන්න. simple present tense simple past tense සේරෙම කියන්නේ එකම කතාවමයි. අර කතාවමයි පැහැදිලි කරගන්න ඕන කරන්න හිටියොත් මේ පැත්තෙන් ගත්තා. එතකොට ඇයි මෙතන teach මම උගන්නලා ආවේ. දැන් ඔයාට මේ ඇයි මෙතන taught ආවේ? සර් මන් දන්නේ නැහැ taught ආවේ බලන්න කියලා simple past tense පැහැදිලි කරා සම්පූර්ණයෙන්ම. එතකොට තමයි regular පිළිගල කතා දෙකක් මම කියලා දුන්නේ. ඒවා පැහැදිලි ඊට ප්‍රශ්න හදාගන්නේ කොහොමද? ඒවා එතන බලාගන්න. මේක නෙමෙයි උගන්නන්නේ. ඒක පැහැදිලි කරලා එන්නේ මේක කියලා දෙන්න ලේසි මට. එතකොට අයි දෙකෙන්ම කියන එකම කතාවනේ. වෙනස මොකද්ද? කරන්න කියන කියලා දුන්නා පස්සේ ලක්වන්න කියන එක ගත්තම හරි පුතා. ඒක එතකොට කියන්නේ සාමාන්‍යයෙන් කරන පුරුද්දාකර්ෂණ කරනවා කියන එකමයි. ඔච්චරයි තියෙන්නේ ඇක්ටිව් වොයිස් වල. ඊට පස්සේ මේක පැහැදිලි දවුලක් නැද්ද උතන? කාටද දැන් මෙහෙම තේරෙන්නේ නැති කෙනෙක් අහන්න බලන්න සර් පොඩ්ඩක් කියලා දෙන්න ඕක.
මේක හරියටම කොට දාගත්තොත් පුතා ගේමක්ම නෑ ඉංග්‍රීසි භාෂාව කියන එක එකෙන්ම කොට දාන්න පුළුවන්. කොච්චර අපි වැය කියලා කිව්වත් නෑ ලේසි. හැබැයි අවබෝධය තියෙන්න ඕනේ. දැන් ඔයාට මේ ටේබල් එක දුන්නාම ඔයාට තේරෙන්නේ නැත්නම් ඕනම ක්‍රියාපදයක් දාන්න මේකට. එතකොට තමයි අවුල තියෙන්නේ. ඒක තමයි අවුල. දැන් ඔයා හිතන්නකෝ මෙතන ගන්නකෝ ක්ලීන් කියන එක. ක්ලීන් ක්ලීන්ස්. ඇම්මිසා ක්ලීන්. ඊඩි දාලා හදන්න. ඇම්මිසා ක්ලීන් ඊඩි දාන්න ඕනේ. ඒක කියද්දි නම් ඊඩි ගන්න බෑ. අපි කියද්දි කොහොම කිව්වත් ඒක අර්ථය පැහැදිලි නැහැ. එච්චරයිනේ. ලියද්දි හැබැයි ඊඩි දාලා ලියන්නේ. ක්ලීන් ක්ලීන්ස් එස් අකුරක් තියෙනවා. ඇම්මිසා ක්ලීන්. clean ඊඩි දානවා was were clean will shall clean will shall clean will shall be clean will shall be clean am is cleaning am is being cleaned am is being b e i n g b e i n g being clean was were cleaning was were being clean will shall be cleaning no passive අන්න no passive passive එකක් නැහැ ඒක කියන්නත් බෑ has have clean has have been clean been b e B double E N being clean had clean had been clean we shall have clean we shall have been clean has have been clean in no passive had been clean no passive we shall have been clean no passive මේවා passive voice කරන්නත් බෑ passive voice එන්නේත් නෑ ඕක තමයි කතාව දැන් මම ඔයාලට අද කියලා දුන්නේ passive voice කියන වාක්‍ය රටාව මම කිව්වා ඔයාලට පටන් ගන්න ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටා දෙකක් තියෙනවා active voice passive voice ක්‍රියාව කරන්න මුලට ගත්තාම මේ පැත්තෙන් ගන්න ඕන ක්‍රියාව ලක්වන්න ගත්තාම මේ පැත්තෙන් ගන්න ඕන දැන් පැහැදිලිනේ ඊට පස්සේ මම කිව්වා කාලය හඳුනා ගන්නන්න පුළුවන් කිව්වා මෙන්න මේ tense එක simple present tense simple past tense simple future tense කියන කාලය හඳුනා ගන්න පුළුවන් වෙන හේතුව ඔයාලට කාලය පැහැදිලි දැන් කර කර ඉන්නවා නම් ඒක කරන්න නම් am is ගන්න ලක්වන්න නම් was ගන්න මේක am is been clean ගන්න තෝත් ගන්න දැන් ඔයා හිතන්නකෝ simple present tense වාක්‍යයක් තියෙන්නේ ඒක කියන්න ඕන ලක්වන්න මුලට ගන්නම් ඒ පැත්තේ am is එක past participle ගන්න කරන්න නම් ඉන්නේ ඒක was මේ teach අර ඒක වචන බහුවචන ભેද බලලා තියන්නේ කෙලිම past form ද අතීත කාලේ කන්නම් කියන්න ඕන ඔයාලට කරා ගලා මම ගෑවා නම් ඒක වෙලාවට ගන්න හරි පොත විකුණලා තියෙනවා කියලා අන්න පැසිව් ලක්වන්න ගන්න ඕන නම් මගේ සල්ලි හොරකම් කරලා තියෙනවා මට උපදෙස් දෙනවා හැමදාම සාමාන්‍ය මට උපදෙස් දෙනවා ලක්වන්න මුල ඉන්නේ මට උපදෙස් කවුද දෙන්නේ දෙන කෙනා අදාළ ඒක මම කියලා දෙන්න අන්න එතකොටනේ පැසිව් වොයිස් වැදගත් වෙන්නේ අන්න එතකොට ගන්න මේ පැත්තේ I am given money every මට හැමදාම සල්ලි දෙනවා I am given advice yesterday every day කියලා දාන්න පුළුවන් නැත්තම් ඊයේ දැම්මනේ yesterday එතකොට was වෙනවා අතීත කාලේ නම් මට ඊයේ දුන්නා උපදෙස් එතකොට I was given advice yesterday ඒක හෙන ලේසි මේක අවබෝධ කරගත්තොත් නම් ගොඩම තමයි කාලය හඳුනා ගන්න ඕන මුලින්ම හේතුව කාලය ඒක වචනද බහුව වචනද active ද passive කාලය හඳුනා ගන්න ඕන පුළුවන් මුලින්ම active passive කියන කතාවට එන්න කලින් කාලය හඳුනා ගන්න පුළුවන් ඉන්නේ ඊට පස්සේ බලන්න ඕන passive voice වාක්‍ය නිර්මාණය කරන මුලින්ම කාලය හඳුනා ගන්න ඕන ඊට පස්සේ ලක්වන්නා හෝ ලක්වන දේ හඳුනා ගන්න හේතුව passive voice කියලා කියන්නේ ලක්වන්නා හෝ ලක්වන දේ මුලට එයාට අනුව ක්‍රියාව තැබීම තමයි passive voice කියන්නේ තමයි කාරණේ වෙන මොකක්වත් නැහැ simple present tense වලින් කියන්නේ සාමාන්‍ය කර පුරුද්දක් වශයෙන් කරනවා කියන කතාවමයි තියෙන්නේ active voice වලත් passive voice දෙකේම තියෙන එකම කතාව වෙනස කරන්නා හිටියොත් active voice ලක්වන්න නැත්නම් passive voice එතකොට ඒකට දාලා table දෙක තමයි මේ ඔයාලට පේන්නේ මේ තියෙන්නේ දැන් උදාහරණයක් නම් පේන්නේ අහන් ඉන්නේ දැන් ඔයාලා ඒක teach am is taught was taught will shall teach will shall be taught am is teaching am is being taught was teaching was being taught will shall be teaching no passive has have taught has have been taught had been taught will shall have been taught has have been teaching no passive had been teaching no passive will shall have been teaching no passive ඕක පුළුවන් නම් ඔයාලට ඉංග්‍රීසි පුළුවන් මේක හරියට අවබෝධ කරගෙන ඕනෑම ක්‍රියාපදයක් අද ගිහිල්ලා පොඩ්ඩක් මේක ලියන ගමන් පොඩ්ඩක් එක ක්‍රියාපදයක් දාලා බලන්න කොළ අහ කියන කොළ කැලලක් අරගෙන පුළුවන් නම් දාලා බලන්නකෝ මම ඔය කියපු කතාව එකපාරම කටෙන් කියන්න අමාරු නෑ ලියන්න පුළුවන් ඔයාලට අවබෝධයෙන් ලියලා බලන්නකෝ හරි ඕක තමයි අද ඔයාලට මට උගන්වන්න තිබ්බේ හෙට ඉඳන් අපි කතා කරනවා හෙට ලබන සතියේ කතා කරනවා අපි මේකේ කොහොමද වාක්‍යයක් හදාගන්නේ කොහොමද අපි ඒක ඉස්සරහට කරන් යන්නේ අද කියලා දුන්න ටික තේරුණාද පැහැදිලිද අවබෝධ වුණාද කියපො මොනවා හරි කියන්නේ passive voice කියන එකට passive voice කියන එකට ආවද ඒ කියන්නේ passive voice කියන ගන්න ඔයාට බේස් එක හම්බුණාද ඒ කියන්නේ බේස් එක තමයි දැම්මේ ඒක හම්බුණාද ප්‍රවේශය ගත්තද ඒ කියන්නේ හැවද වැඩි ඊටම ඔය හැව කරේ හිටවන්න තමයි දැන් හෙට තියෙන්නේ හිට දැන් ඔය හාලා බීජ හිටවුවා දැන් හෙට තියෙන්නේ හෙට ඉඳන් ඕක හදාගෙන ඕකට පස් දාලා වැඩේ කොට දාගෙන යන්න පැහැදිලිද මෙතන වැඩි ඒ කියන්නේ active passive කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද ඊට පස්සේ කාලය හඳුනා ගැනීම ඊට පස්සේ අර ඔබ්ජෙක්ට් එක හඳුනා ගැනීම ඊට පස්සේ verb එක තෝරා ගන්න table එකේ එහෙම ඊට පස්සේ බයි දාලා වන්න ලියන්න පුළුවන් කියන එක තමයි කියලා දෙන්නේ
ස්ටෙප් 4 තමයි ඔච්චර කයි කියන්නේ මම පැය දෙකක් තිස්සේ කියන්නේ ඕක. පැහැදිලි වුණාද? හරිද? තේරුණාද? අනික තේරුණාද? සිස්ටම් එක අවබෝධ වුණාද? පැහැදිලි සර්. හරි හරි. පැහැදිලි කියලා තව දෙන්නෙක්වත් කියන්න අඩු පැහැදිලි. අවශ්‍ය තේරුණා. හරි රයිට්. එහෙමනම් හරි. එහෙමනම් පුතා අපි ලබන සතිය හරියටම 7 වෙනිදා එන්න සෙනසුරාදා. උතුර අපි කරගෙන යන්න. එහෙමනම් මොඩම සුබ දවසක්. අද පන්ති නතර කරනවා. ඔයාලට කියලා දෙන්න අර මගහැරුණු ළමයි ඉන්නවා නම් මගහැරුණා ඉන්නවා නම් මුල් ටික මගහැරුණා නම් ඔයාලට මෙහෙම කරන්න. මගහැරුණා නම් අනිත් ක්ලාස් වලටත් තියෙන 6 8ත් ක්ලාස් එකක් තියෙනවා. මුලින්දම තියෙන ABC නම් තියෙනවා. අර දැන් මේ අද යනවා ඒකේ පටන් ගත්තා දැන් B verb කතා කරන්නේ දෙයා B රටාව තියෙන්නේ. ඔයාලට මගහැරුණු මොනවා හරි තියෙනවා නම් අමතක වෙච්ච මොනවා හරි තියෙනවා නම් මතක් වෙන්නත් එක්ක පුළුවන් නම් ඒ ක්ලාස් වලට ඇවිල්ලා හදාගෙන යන්න. නිකන් ඉන්නවා නම් එන්න. නිකන් ඔහේ නිකන් ඉන්නවට වඩා මොකක් හරි වැඩක් තියෙනවා වැඩේ කරන්න. නැත්තම් ඒකටත් වෙලා වැඩේ ගොඩ දාගෙන ඉංග්‍රීසි හදාගන්න කියන මානසිකයක් තියෙනවා. මේක හදාගන්න පුළුවන් ගේමක් නෑ. ගේම ගහන්න පුළුවන් ගේම ගහන්න දෙන්නත් එක සෙට් කරලා වැඩේ කරොත් ඒ කියන්නේ මේ පන්තියෙන් බරනවා තව පන්තියට අතර ඒකට ඉන්න බැරනම් මගෙන් අහන මොනවා හරි වැඩක් අභ්‍යාස කරලා වැඩේ හදාගන්න එපා. වැඩේට එන්ටර් වෙන්නකෝ. අර දුන්න අභ්‍යාස කරලා අර ටික පාඩම් කරලා පොඩ්ඩක් වැඩේ බලලා මේක හදාගන්න කියන මානසිකත්වය හදාගන්න. වෙන මුකුත් ඕනේ. මහ ලොකු දේවල් කරන්න ඕනේ මං එහෙම මුකුත් කියන්නේ නැහැ ඔයාලට. එහෙම ඕනේ නැහැ. එහෙම ටිකක් ලොකුවට පාඩම් එහෙම ඕනේ නැහැ. ආසාව ඇති කරගන්න. එතකොට පාඩම් කරන්න හිතන්න. ආසාව විතරයි තියෙන්න ඕනේ. මේක හදාගන්න ඕන. I want learn English කියලා මතක තියාගන්න ඕනේ. දැන් මම I want teach you. මට ඕන වාටින් වෙන මුකුත් නෙමෙයි. ඉංග්‍රීසි උගන්වන්න විතරමයි ඕන. I want definitely teach you. මට ඕන වාට ඉංග්‍රීසි උගන්වන්න විතරයි. වෙන මුකුත් නෙමෙයි ඕන. ඒක මේ පන්තියෙන් හෝ තව පන්ති දෙක තුනකට හරි ඇවිල්ලා කවන්න. ඉංග්‍රීසි හදාගෙනම යන්න අපේ. එතරම් කියන කතාව. ඒකට ඔයාගේ උවමනාව තියෙන්න ඕන. අපේ භාෂාවෙන් කිව්වොත් අමාරුව තියෙන්න ඕනේ. හරි. එහෙමනම් හැමෝටම සුබ දවසක් ජය වේවා. අපි ලබන සතියේ පැසිව් වොයිස් එක ඉදිරි පාඩමත් එක්ක හමු. එහෙමනම් අදට ක්ලාස් නතර කරන්න. බලන්න වැඩ කරන්න. thank you sir. හරි. thank you. හරි. හරි. ඔතම සුබ දවසක්.